හොඳයි හැමෝම දැන් tempත් වෙන්න. සියලු දෙනාම සාදුකාරයක් පවත්වන්න. අපහසුතා නැති අය ආසන වලින් නැගිටලා নমස්කාර පාඨය සජ්ජායන. හොඳයි নমස්කාරය කියන්න. බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒုတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි ဒုတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි ဒုတိယံ පි සංඝං සරණං ගච්ඡාමි တတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි တတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි တတိယံ පි සංඝං සරණං ගච්ඡාමි. දැන් සාදුකාරයක් පවත්වන්න. සුචරිතයන් අධිෂ්ඨාන කරන්න මේ විදිහට කියමු. මම සතුන් නොමරමි. සොරකම් කිසිත් නොකරමි. දුසිරිතෙන් දුරු වෙමි. බොරු බසින් මත්පැනින් වැළකෙමි. හොඳයි සාදුකාරයක් පවත්වන්න. ඒ තුන් ලෝකාග්‍ර සම්මා සම්බුදු පියාණන් වහන්සේලාගේ අනන්ත මහා ගුණස්කන්ධයට උතුම් වූ ශ්‍රී සද්ධර්ම රත්නයේ අනන්ත මහා ගුණස්කන්ධයට උතුම් අෂ්ටාර පුද්ගල මහා සංඝ රත්නයේ අනන්ත මහා ගුණස්කන්ධයට මාගේ අග්‍ර වූ ශ්‍රේෂ්ඨ වූ අද්විතීය වූ අසම සම වූ මහා නමස්කාරය වේවා මහා වන්දනාව වේවා කියන උතුම් අධිෂ්ඨානයෙන් මාත් එක්කම හැමෝම නමස්කාරය කියමු. සාදු 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 නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස සාදු සාදු සාදු. හොඳයි දැන් ආසනවල ඉඳලා හොඳයි. අද දවසේ මේ පින්නත් සෑම සියලු දෙනාම විශේෂ අරමුණකට තමයි මේ නිවසට එකතු පහදුනේ. පිට වසරකට පමණ ඉහතදී මේ පරලෝ යන්නට යෙදුන කුසුම් පෙරේරා ආදනීය මේ පින්නත් ස්වාමී දියණිය මෑණියන් මුල් කරගෙන එතුමියට පින් අනුමෝදන් කිරීමත් මුද්දරගම පදිංචි සිට මීට වසර කිහිපයකට පෙර මිය ගිය ලීලා රණසිංහ මහත්මිය, ගාමිණී රණසිංහ මහත්මයා ඇතුළු මේ පවුලට සහ සම්බන්ධ සියලු සතර වර්ගයේ ඥාතීන්ට පුණ්‍ය අනුමෝදනා කිරීම, ඒ වගේ මේ පින්කමට සහ සම්බන්ධ වෙච්ච සියලු දෙනා නමින් මිය ගිය සතර වර්ගයේ ඥාතීන්ට පින් දීම සහ මෙම ධර්ම දේශනාවට සහ සම්බන්ධ උදව් උපකාර කළ සියලු දෙනාට සසරින් එතර වීමේ මාර්ගය සැලසේවා කියන ඒ අදිෂ්ඨාන ඇති කරගෙන තමයි අද දින මේ පින්කම සිද්ධ කරන්නේ. එහෙනම් දැන් හැමෝටම තේරෙනවා පින්කම මොකද්ද කියලා. මියගිය මේ මෑණියන් මේ ස්වාමී දියණිය මුල් කරගෙන සතර වර්ගයේ ඥාතීන්ට පින් දෙන්නත් ඉන්න අයට යහපත සැලසන්නත් තමයි මේ පින්කම ඉෂ්ට සිද්ධ කරන්නේ. දැන් පිටුදරි ඉස්ලාම අපි හොයලා බලන්න ඕනේ දෙයක් දෙන්න නම් මොකද්ද කරන්න ඕනේ? දෙයක් දෙන්න නම් අපි දෙයක් රැස් කරගන්න ඕනේ. රැස් කරගත්තේ නැති දෙයක් දෙන්න බෑ. ඒක ප්‍රායෝගික නෑ. දැන් හිතන්න අපි පැයක් එකමාරක් මේ පුටු උඩ වාඩි වෙලා හිටියට පින් සිද්ධ වෙනවද? ඔය ෆෝන් එක ඔබ හිටියට කවුරුවත් එක්ක හරි මොනවා හරි දොඩෝ හිටියට පින් සිද්ධ වෙනවද? ඕවා කලකට පින් සිද්ධ වෙන්නේ නැහැ.
එහෙනම් මේ කොහේ හරි ඉඳගෙන ඉන්න ඔබ පින කරගත්තොත් ඔබට පිනක් සිද්ධ වෙනවා. අපි පිනක් කරගත්තොත් ඊට අනුමෝදනය වෙනවා. එහෙනම් විතර අපි දෙයක් කරගත්තොත් විතරයි මේ ගෙදර අය දෙයක් කරගත්තොත් විතරයි මේ අයගේ ඥාතීන්ට පින යන්නේ. නැත්තම් පින්වතුනි අර ගෙදරට කෑමකට එන්න කියලා උයන් නැතුව ඉන්න වගේ වැඩක්. හිතන්න අපි පින් දෙන්න දැන් පින් ගන්න පින්වතුනි ඒගොල්ලෝ අපිට එහෙමද පින්ගම් ලෑස්ති කරනකොට ඒගොල්ලෝ අර අපිට මගුල් ගයක් කිව්වම අපි දිනවලට ලෑස්ති වෙනවා වගේ. ඒ ලෝකේ ඉඳන් ලෑස්ති වෙනවා. ඉතින් ඇවිල්ලා පින්වතුනි අන්තිමට මොකක් හරි කළා දුන්නේ නැත්තම් පාප කර යනවා. මුන් අපි වවපුවා හදපුවා කකා බිබී ඉන්නවා අපිට දෙයක් කොල්ල දුන්නේ නැහැ. ඔන්න ඔහම තාපයක් කරනවා. ඒ වගේම තමයි මේ හරියට පින කරලා දුන්නොත් ඒ අය මහා ආශිර්වාදයක් කරනවා. ඔය ඉෂ්ට දෙවි දේවතාව වෙලා ආශිර්වාද කරන්න කියන්නේ එහෙමයි. මේ අපි දෙන පුණ්‍යානුමෝදනා වෙලා ඒගොල්ලෝ යහපත සලසගෙන අපිට කරදර බාධා කරනකොට පුළුවන් වෙලාවල්දී ඒගොල්ලෝ කරවලා දානවා. ඉතින් එහෙම දෙයක් කරන්නේ දැන් පිටුදුරි පිනක් කරගෙන අද මේ අපි කයිවාරුක ගා වම්පූරික ගා හිටියද මේක කොයි මේ පුරාණයේ තනිය එකක් නෙමෙයි. මේ හදාගත්ත පින ගෙවන එකක් මේ පින හරි පවාර. ඉතින් මේක කවදා හරි ඉවර වෙලා මතක තියාගන්න කුණු පෙරේතය වෙලා උපදින්න පුළුවන්. මේක ඉවර වෙනවම තමයි. දැන් අද රෑ මේක හොත් ගාලා යන්න බැරිද? දැන් කාටවත් මෙතන සහතිකයක් තියෙනවද මම අද රෑ මැරෙන්නේ නැහැ කියලා? ඉන්නේ නම් හිතාගෙන ඉන්නේ ඔක්කොම කරගත්තගේ මහ ලොකු ලොක්කෝ කියන. හැබැයි ඒක අද රෑ එක නහරයක් පුපුරලා මේක දාලා යන්න පුළුවන්. එහෙම නැත්නම් ඔබේ දරුවට හරි නෝනාට හරි මහත්තයා හරි ඊළඟ බෝම්බෙට අහු වෙන්න බැරිද? මේකෙන් බලන්න ඔබ ඉන්න තැන ඒක ඔබ මැරෙන්න පුළුවන්. නැත්නම් මේ හදාගත්ත එකක් මැරිලා යන්න පුළුවන්. ඔය දෙකෙන් මොකක් වුණත් ඔබ ඉවරයි. අර එක වුණොත් පොළොවේ පස් ගන්න පුළුවන්. කෘතඥව මැරිලා ගියොත් යුත වෙලා ගියොත් සතර අපාගත වෙන්න පුළුවන්. හිතන්න එපා හොඳ දණක් කිය. මේක මේ කාලා බීලා ලොකු ගන්දාගෙන හිටියත් අර තියෙන ලෝවැඩ සංග්‍රහ කවියක් කාලා රසමුසු භෝජන කරපෙම් ගාලා සුවඳැති සඳුනුත් මනරම් ලාලා අබරණ රිසිලෙස සැරසුම් පාලා ගිය වැනි බහුරූ කෝලා බොහෝ කෝලන් ටිකක් රඟපෑම් ටිකක් කරලා හිත අදින් මැරිලා යනවා. දැන් අද නම් සැදැහැවත් උපාසක උපාධිකාවගේ චරිතය රඟපාන. තමාට ගෙදර ගියාම යකාගේ යක්ෂණී චරිතෙත් රඟපාන්න වෙන්න පුළුවන්. ගෙදර උන් ටික අවුලක් කරලා තිබුණා. පිටුදුර ඔෆිස් එකේදී තව එකෙක්ගේ චරිතයක්, සමාජයේ එළියට ගියාම තව එකෙක්ගේ චරිතයක්, කඩේට පොළට ගියාම තව එකෙක්ගේ චරිතයක්. මෙන්න මේ වගේ චරිත ගොඩක් රඟපපා ඉඳලා මැරිලා යනවා. කරගත්ත දෙයක් නැහැ. පිටුදුරේ පින කරගෙන නැත්නම් හරියට ඔබට වෙන්නේ දුක් වෙන්නේ. පින කියන එකේ තේරුම තමයි පිනවනවා කියන එක. පින්වතුනි පිනවන්න පුළුවන් දෙයක් කරගත්තොත් කියනවා පිනක් කොලා කියලා. විදවන්න දෙයක් කරගත්තොත් කියනවා පවක් කළා. එහෙනම් පින්වතුනි මේ සංසාරේ කරගත්ත ඔය ටිකින්ද තමයි අපි මේකේ පිනවන්නේත් විදවන්නේ. එහෙනම් මේ මෙතන ඉන්න කවුරුත් කැමතිද විදවන්න? මම අත උස්සන්නේ කොහොමද කවුරුත් අත උස්සන මේ හැමෝම කැමති පිනවන්න. පිනවන්න කැමති නම් පින් කරගන්න, විදවන්න කැමතියි පව කරගන්න. පින්වතුනි හැබැයි මෙතන ප්‍රශ්නයක් තියෙනවා මොනතරම් පින් කළත් දැන් අපි මේ පෙරාත්මය කරපු ලොකු පිනකින් තමයි මිනිස්සෙක් වෙන්නේ. මොකද පිටුදුර බුද්ධ දේශනා හැටියට මේ සුගතියක උපදිනවා කියන එක දෙල්ලම් වැඩක් නෙමෙයි. කනගද්දාව වියසිතුරෙන් අහස දැක්කත් සතර පායෙන් ගැටිච්ච එකේ ගොඩේ වපුරු. එන සතර පායේ ඉන්න එකට පිටුදුර එන්න සෙල්ලන්නේ නැහැ. එන අපි මේ අන්තම් බේරිලා කොහොම හරි මේ මනුස්ස ලෝකේ මේ විදිහටවත් ඉන්නවා කියන්නේ පිටුදුර ලොකුම කතන්දරයක්. හැබැයි පිටුදුර මේකත් අපි පිනකින් තමයි හදාගත්තේ. පිනකින් හදාගත්තට පින්වතුනි මට නිකන් ඔබ කියන්න මේ ජීවිතේ ඔබට වැඩිපුර අහු වෙලා තියෙන මූණ දෙන්න වෙලා තියෙන්නේ පිනෝනේ වටද විනෝනේ වටද කියන්න බලන්න මම මෙතන කවුරුත් දන්නේ නැහැ මේ ගෙදර අය දැනගත්තට අනිත් අය වැඩිය දන්නේ නැහැ ඔබට වැඩිපුර මේ ජීවිතේ හම්බුනේ පිනවන්න පුළුවන් ඒවද විනවන්න පුළුවන් පින්වතුනි 1 2 පිනවන්නේ 1000 2000ක් විදවනවා විදෝ ඉඳලා මැරෙනවා මැරිලා ගිහිල්ලා සතර අපාය සමාහට පිටුරු කුණු පෙරකි හදපු ගෙදරම টয়ලට් වලට යන්න පුළුවන් ළමයා හින්දා මල පෙරේතයෝ මලයක් වෙන්න පුළුවන් ඔබ ඔය සම්පත් කියලා හිතන් ඉතියට ඔය සම්පතම තමයි ඔබ අමාරුවේ දාන්නේ හොඳට මතක තියාගන්න පිටුරු ඕක දන්නේ නැති හින්දායි බුදුහාමුදුරු කියන්නේ අන්ධ බාල පුතඥය පුතඥය කියන්නේ තනිකරම අන්ධයෙක් මෙන්න මේ භයානක බව දකින්නේ නැහැ පුතඥය කියන්නේ තනිකර බාලයෙක් මෙන්න මේ භයානක බව තේරෙන්නේ නැහැ හිතන් ඉන්නේ මං එහෙන වැඩ කියලා. පිඟුතු මේ ලෞකිකත්වයේ උල මහාචාර්ය කිව්වත් එයා පිඟුතු මේ ධහම දන්නේ නැත්තම් මත යන අඟල් කාලක් හතර පායෙ මිදිලා නැති බව. එහෙනම් මෙන්න මේක හොඳට දැනගන්න. ඔබ මේ ලෞකික ජීවිතේ යන්න තියෙන ඉහළ තනතුරු වලට යන්න. ඒව එපා කියනව නෙමෙයි. හැබැයි ඔක මහ ලොකු එකක් නෙමෙයි මේ සංසාරෙත් එක්ක බැලුවා. පිඟුතු මේ සංසාරේ අපි මෙතන සක්විති රජ වෙච්ච කවුරුත් නැහැ. සක්විති රජකම කියන්නේ මේ මනුස්ස ලෝකේ යන්න තියෙන ඉහළම තනතුර.
වෙන තනතුරක් නැහැ. සක්විති රජ වුණා. දිව්‍ය ලෝකේ ඉහළම තනතුරටපත් වුණා. සක්‍ර දෙවියා වුණා. බ්‍රහ්ම ලෝකේ ඉහළම තනතුරට ගියා. මහා බ්‍රහ්මයා වුණා. දැන් කො වෙච්ච දෙයක් තියෙද? ඒම ඕනේ ගියාත්මේ උන් ටිකටවත් වෙච්ච දෙයක් දන්නව. පිටුදින අපි බෞද්ධය හැටියට දන්න දෙයක් තමයි නිවන් දකින්නකම් අරිහත් වෙනකම් සසර ගමන යන්න වෙන්නේ. එහෙනම් පිටුදින ඔබ මට මෙතන කවුරු හරි කියන්නේ ගිය පාර අපි මනුස්ස ලෝකේ හිටියා කියලා හිතන්න උපකල්පනය කරමු. ගිය පාරත් අපි මනුස්ස ලෝකේ මීට වැඩිය හොඳ ටිකක් තියාගෙන හිටියා. මීට වැඩිය හොඳ නෝනෙක් හිටියා, මීට වැඩිය හොඳ ළමයි ටිකක් හිටියා, මීට වැඩිය හොඳ දේපලක් තිබුණා. මං අහන්නේ දැන් උන් ටිකට වෙච්ච දේ විතර කවුරුත් දන්නවද? උන් මැරිලාද ඉන්නවද? උන්ට හෙන ගහලාද කියලාත් අපි දන්නවද? ඉතින් පිටුදින බය නැතුව ඉන්න අදරෑ පණ ගියොත් මුන් ටිකටත් ඔච්චර තමයි. ඔන්නක අවුරුද්දේ දාන දේ ඊට පස්සේ මුන්ට මතකත් නැහැ. බැරි වෙලා හරි පිටුදින ඔබ කුණු පෙරේතකමින් මලෝ. ළමයාට හරි කෑදර වුණොත් මල පෙරේතෙක් වෙලා උපදී. ළමයාට හරි පිටුදින කේන්ති ගියොත් මලයකින් වෙලා උපදී. මේ ළඟදී ගෑනු කෙනෙක් උත්සාහ වෙනවා රෑ 10ට විතර අමුණුස්සෙක් කියලා. පන්සල. දැන් එකන් ඇවිල්ලා රීවිල් එක දාගෙන 4-5 දිනක් අල්ලගෙන දැන් සංගාවතට ගිහලා මේ සාලේ දැම්මට පස්සේ මේ ගෑනි මුළු සාලෙම කෑ ගහ දඟලනවා. මහ වේදනාව. කෑ ගහන්නේ මගේ දුවේ මගේ දුවේ මගේ දුවේ කියලා. බැලින්න විස්තරේ හොයලා මේ තාත්තා එකට සම්බන්ධයි. තාත්තා මැරිලා අවුරුදු 23ක්. අවුරුදු 27 දී ගෑනු කෙනාට දවල් බත් වේල කාලා යනවා තාත්තා. පිටුද එදා හවස මොකක් හරි වෙලා heart attack එකකින් වගේ තාත්තා මැරෙනවා. මැරිලා තියෙන්නේ අර බත් වේල කාපු එකී ගැන මතක් කරගෙන. මැරිලා මල පෙරේතෙක් කියලා තාමත් පින්වතුනි අවුරුදු 23ක් ඉතින් ඇඟේ ඉන්නේ. දැන් හිතන්න පින්වතුනි ඔබ මල පෙරේතෙක් මලයක් වෙලා ඇඟට ආවොත් ළමයෙක් ගියේ. එදාට උන් අම්මේ හුම් එක ගායිදී අනේ මේ අපේ අම්මනේ මල පෙරේතෙක් වුණේ අපේ තාත්තට අපි හොඳට බලාගමු අම්මටත් එක කන්න ඕනේ එහෙම එකක් ගියේ. නොදකින් මු මැරිලත් මේ කාලකණ්ණි අපිට ඉන්න දෙන්නේ නැහැ කියනවද නැද්ද? එදාට පින්වතුනි ඔය ආයි මුකුත් නැහැ. ගෙනාව ඇදුරේ ගෙනාව කට්ටඩි. අල්ලලා බැන්දුවා අල්ලලා පිච්චුවා එක්ක අල්ලලා බෝතලයක දාලා කොන්ක්‍රීට් කරලා ගඟක මුහුදක දැම්මා. අර බන්දරේ විදෙන්නේ කවද්ද අවුරුදු 1000ක්ද ඔබට පිටුදින එතන දුක් විඳින්න වෙනවා. එහෙනම් මේක මේ දෙල්ලමකට ගන්න එපා. ඔය ළමයි ගැන වැඩ ටික කරගන්න. හැබැයි පිටුදින මහ ලොකු එකක් නෙමෙයි. සංසාරේ ළමයි විතරක් වල්ලලා තියෙනවා. මේ මහ පොළොවේ වැලිකට ගන්න. ඉතින් මේ පාරත් වෙන්න බැරිද? දැන් ළමයව ඉස්කෝලේ යවා ගන්න බෑ බයෙන් ඉන්නේ. ගිහිල්ලා ඉස්සරහා ගේට් වලලා ඉන්නවා. පිටුදින ඊළඟ බෝම්බෙට අහු වෙන්න බැරිද ළමයව? අහුනොත් ඉවරයිනේ පපු පැලෙන්නේ. පිටුදින මොනතරම් ගින්නක් වින්දද ඔබ සංසාරේ. ඔබ මම මේ සංසාරේ ළමයින්ගේ මිනී පිටුදින මේ මහ පොළොවේ වැලිකට වලට වැඩි වලලා. හොඳයි කියලා ගෙනාවු නෝනාගේ හොඳයි කියලා ගෙනාවු මහත්තයාගේ අම්මගේ තාත්තගේ සහෝදරගේ වෙන වෙනම පිටුදින වලලපු මිනී කොට හිතන්නවත්. ඉතින් මේ පාරත් එහෙම්මම වෙන්න පුළුවන් එකක් කොල්ලා හිතන් ඉන්නවා මං හෙන වැඩ කියලා. පිටුදින ඕකේ ඇති වැඩකාරකම් මොකක්ද? පුළුවන් තරම් කට්ටක් කරනවා දුකක් විඳිනවා ගිනි කනවා හූල්ල හූල්ල ඉඳලා අන්තිමට කරගයක්ද දෙයක් නැතුව හිතදින් මැරෙනවා. එකෙක්වත් නැතුව එකෙක්වත් හිමි වෙන්නේ අහිමි වෙනවා. එකෙක්වත් අපසතු වෙන්නේ පරසතු වෙනවා. එකක්වත් අපේ වෙන්නේ පර වෙනවා. මල මැල වෙන ලෙස කය මැල වෙනවා. මල පර වෙන ලෙස කය පර වෙනවා. මල කුණු වෙන ලෙස කය කුණු වෙනවා. අතහැර මිදුනොත් නිවනක් වෙනවා. එහෙනම් මේ පාරත් ඔබ කරන්නේ ඕනම වෙලාවක මැල වෙන්න, පර වෙන්න, කුණු වෙන්න පුළුවන් එකක් නම් රකින්නේ පිටුද ඔබ දිනයි කියලා හිතනවද? පිටුද එහෙනම් මේ සංසාර ගමනේ ඔය හම්බු වෙච්ච ටික රකින්න බිසී වෙලා, දාඩිය හලලා, ඔබ හලලා තියෙනවා මේ සංසාර ගමනේ දාඩිය මේ මුළු ලෝකෙම මුහුදු ටිකේ වතුරට වැඩි. දැන් අදත් බිසී වෙලා පිස්සුවේ දින වගේ දුවනවා. කන්න වෙලාවක් නැහැ, ගෙදර ඉන්න වෙලාවක් නැහැ. පන්සලකට පොයකට පන්සලකට යන්න බණක් අහන්න වෙලාවක් නැහැ. දානයක් දෙන්න හෙන්න පිස්සු හැදිලා වගේ පිටි වෙලා ඉන්නවා. හැබැයි මේකේ මතකද ඔය දාඩිය ටිකත් අර මුහුදටම තමයි. ඒකෙටවත් වැඩක් වෙනවා. පළ දෙනවද නිෂ්ඵල වෙනවද? මේකේ සංසාර ගමනේ ඔය ටික රකින්න ඔබ සටන් කරලා ලේහලලා තියෙනවා. මේ මුළු ලෝකෙම තියෙන මුහුදු ටිකේ වතුරට වැඩි. පින්වතුනි මේ සංසාර ගමන ඔය ටික කරගන්න බැරි වෙලා ඔබේ අත්පනා පිට කැඩිලා විදිලා මැරිලා ඔබ කඳුළු හලලා තියෙනවා මේ මුළු ලෝකෙම මුහුදු ටිකේ වතුරට වැඩි. එහෙනම් මේ පාර දාඩිය ටිකත් ඒ මුහුදේ මේ පාර ලේ ටිකත් ඒ මුහුදේ මේ පාරත් කඳුළු හලලා කෙලවර කරන්න වෙනවද නැද්ද? පින්වතුනි එහෙනම් එක්ක ඔබට යන්න වෙනවා එක්ක ඔබේ ටික ඔබට අහිමි වෙනවා. හැබැයි පින්වතුනි මොන ගෙහෙල් මල වුණත් ඔබ අඩුම ගානේ සෝතාපන්න මාර්ගයේ නැත්තම් මම ඔබට කියනවා පව් කියලා. මම දන්නේ නැහැ ඔබේ දරතුර මොකද්ද ඔබ ඉන්නේ කොහෙද මට ඒක වැඩකුත් නැහැ.
මම ඔබට කියනවා මේ ලෝකේ හොඳම ගේ හදලා මේ ලෝකේ හොඳම වාහන ටිකේ ගේ වලට නවත්තලා මේ ලෝකේ හොඳම කතාවේ වැඳලා මේ ලෝකේ ඉන්න හොඳම ළමයි ටික ඇදුවත් එකෙක්වත් වැඩක් වෙන්නේ නැහැ. අවුරුදු 50යි වැඩි වුණොත් 60යි 60න් පස්සේ ඔක කොච්චර හොඳයි කිව්වත් එකෙක්ටවත් වැඩක් තියෙනවා. හොඳ ඒවා තිබුණාට බලා ගන්න ඇස් පේන්නේ නැහැ. හොඳ ඒවා තිබුණාට අහගන්න කන් ඇහෙන්නේ නැහැ. හොඳ ඒවා තිබුණාට ඉබ ගන්න ලෙව ගන්න ඇඟට හිර කර ගන්න දැන් ඇඟපණ නැහැ. එහෙනම් මෙතන 60යි වැඩේ වැරදුනොත් කල්ප කෝටි 60ක් තට්ට දනියම මේ එකක්වත් එකෙක්වත් නැතුව දුගතියට වැඩ. ගේ හදලා ගෙට ඇලිලා ගෙවලයෝ වෙලා උපදිනෝ. ඉඩ ගණන් ටිකට භූමි ටිකට කොටු වෙලා හිර වෙලා බඩිරවේක් වෙලා උපදිනෝ. එහෙනම් පිටුනේ මේවට සම්පත් කියන්න පුළුවන්ද? ඉතින් එහෙනම් බෞද්ධයෝ බින්දුනේ මේවා දකින්නේ සම්පත් නෙමෙයි විපත් ඇටියෙ. එහෙනම් නියම බෞද්ධ බවක් දැක්කනම් අද අපි මේ රැපයි කියලා දෙයක් ඇද්ද? අද අපි වටිනවා කියලා ලං කරගත්ත කොටු කරගත්ත දෙයක් ඇද්ද? ඕක බයාරක දෙයක් කියලා දැක්කලා නම් ඔබ බෞද්ධයි. අන්න එදාට යෝග සතර පහයි නැත්තම් ඕක හොඳයි වටිනවා කියන්නේ අපු පෘතජ්ජනේ බව මතකද? පොදු වගේ දේවල් ජනිත කරන දෙන්න කියන පෘතජ්ජන. පොත්තක් ජනිත කළා. පොදු ජනිතය. පොදු කියන්නේ වැඩක් නැතිව දැන් සංසාරේම වැඩක් වෙච්ච නැතිව මේ පාර පිටුදේ හිතනවද වැඩක් වෙයි කියලා? මම ඔබෙන් ලේසි ප්‍රශ්නයක් අහනවා. මෙතන ඉන්න අය වැඩිම ආස තමන්ගේ කොණ්ඩේ සුදු වෙනවටද කළු වෙනවටද? මේ අමාරු ප්‍රශ්න නෙවෙයි මොන්ටිසෝරියවත් මේව අහන්නේ නැහැ. මෙතන ඉන්න අය වැඩිම ආස කොණ්ඩේ සුදු වෙනවටද කළු වෙනවටද? උත්තරයක් දෙන්න ඕන. මෙතන ඉන්න අය වැඩිම ආස මේ දත් 32 තියෙනවටද හැලෙනවටද? මෙතන ඉන්න අය වැඩිම ආස මේ හංකඩේ දිලිසෙනවටද රැලි වැටෙනවටද? කළු වෙනවට ආතයි 32 තියෙනවට ආතයි අංකඩේ 37ට ආතයි. හැබැයි පුදුද දැන් මේ ඔක්කොට වැඩි උඩින්නේ වම තියලා තියෙන්නේ. මේ උඩේ ඉඳන් බලනකොට මට පේනවා සුදු වෙච්ච සහ සුදු වේගන එන කොණ්ඩ ගොඩක්. දත් හැලිච්ච සහ හැලීගෙන එන කටවල් ගොඩක්. රැලි වැටිච්ච සහ වැටිගෙන එන අංකඩ ගොඩක්. දැන් මට කියන්න මේකදුනේ මෙන්න මේකෙදි මේක අපිට පාලනය කරන්න අපි කැමති විදිහට කරගන්න පුළුවන් නම් නවත්තන්න පුළුවන් නම් අපි ඉස්සලාම නවත්තන්නේ කාගේද? අල්ලපු ගෙදර කාගේද තමන්ගේද? දැන් තමන්ගේකවත් පුළුවන් එකක් වෙලා තමන්ගේකවත් පුළුවන් වෙලාද? තමන්ගේකවත් බැරි එක තව 4ක් 5ක් නවත්තන්න. යුද්ධං අත්ති ජයන් අත්ති. ඔන්න බුද්ධ දේශනා. යුද්ධයක් ඇත. හැබැයි ජයක් නැත. මොකක්ද මේකේ පුතඥය කරන යුද්ධයේ කැඩෙන එකක්ම ගෙනල්ලා හරි වටිනවා කියලා කැඩෙන්නේ නැතුව තියාගන්න යුද්ධ කරනවා. බිඳෙන එකක්ම ගෙනල්ලා හරි වටිනවා කියලා උඩ පැනලා මල් ගහලා බිඳෙන්නේ නැතුව තියාගන්න යුද්ධ කරනවා. මහ ලොකු එකක් කියලා හිතාගෙන ලෙඩ වෙන එක හේල් මලක්ම ගෙනල්ලා හරි වටිනවා කියලා දැන් ලෙඩ නොවි තියාගන්න යුද්ධ කරනවා. හරි වටින එකක් හම්බුණා කියලා මැරෙන එකක්ම ගෙනල්ලා දැන් මැරෙන්නේ නැතුව තියාගන්න යුද්ධ කරනවා. ඔය යුද්ධෙන් දිරපු එකෙක් මේකේ ඉන්නවා. එහෙනම් බුදුහාමුදුරුවෝ ඒකයි කිව්වේ යුද්ධයක් ඇත. හැබැයි දිනුවක් තියෙනවා. හැබැයි යුද්ධ කරලා වැරදිලා අපි අන්තිමට කොයි ලෝකෙද යන්නේ? එහෙනම් මේ අන්තිම අවස්ථාව මතක තියාගන්න. මේක මිස්සුනොත් මම ඔබට කියනවා බුදුර මෛත්‍රී බුදුහාමුදුරුවොත් ඔබට මිස්සෙනවා. මොකද හතර පායට වැඩිච්ච එකෙක් එන්නේ අර වගේ උඩට කාලෙකින් නම් මෛත්‍රී බුදුහාමුදුරුවනේ තව බුදුහාමුදුරුවෝ කවදාරි ලෝක විනාශකෙදි ගැලවෙයි. වෙනනම් පිටුතරි chance එකක් හම් වෙන්නේ හොඳට මතක තියාගන්න. එහෙනම් මේ අන්තිම අවස්ථාව සමහර විට අන්තිම බණ එක වෙන්න බැරිද? අද රෑ නහරේ කුපුරුවොත් අද රෑ හાર્ට් එක හිර වුණොත් ගෙදර ගිහලා වොෂ්රූම් එකේ දින්තල වැටිලා මේක ඉවර වෙන්න බැරිද? එහෙනම් මේ අන්තිම මොහොතේ පිටුතරි මොන ප්‍රශ්න තිබුණත් මොන හෙනයක් ගැහුවත් මුළු ලෝකෙම ඇවිලුණා ගියා මම මගේ වැඩේ ඉවර කර ගන්න ඕනේ. මෙන්න මේක ගලව ගන්න ඕනේ නැත්නම් මම කොච්චර අනාථයෙක් වෙනවද? එහෙනම් ළමයි බලලා බිගුර ඔය කට්ට ගාලා අන්තිමට පොයින්ට්ස් ගානක් හම් වෙලා ඔබ දෝතාපන්නේ ඵලයේ පිහිටනවා කියවනේ ඔය කට්ට හොඳට ගන්න. දැන් හිතන්නද මේ පෞල් ජීවිතයක් ගෙවලා ගිහි ජීවිතයක් ගෙවලා අන්තිමට ලකුණු ටික එකතු කරලා ඒ වැඩිම දුක් විඳ මේක රෝවාන් වෙනවා වගේ කියලා කමන්නේ දුක විඳින්න. එහෙම එකක් නෑනේ ගතිය දූෂණ දුගතිය. පිටුදේ පෞලක් කන්න පුළුවන්ද අනෝභයෙන් ආදේශයෙන් අමෝහයෙන්? ගිහි ජීවිතයක් ගෙවන්න පුළුවන්ද අනෝභයෙන් ආදේශයෙන් අමෝහයෙන්? එහෙනම් තනි කරම ලෝභ දේශ මොහ තියෙන්නේ. ලෝභ දේශ මොහ කියන්නේ ගතිය සුද්ධද දූෂණ. එහෙනම් ගතිය දූෂණ දුගතිය විතර. හිතනවද දුගතිය කියලා? පිටුදේ එහෙනම් අපි කැමති වුණා නැතත් කවුරුත් මෙතන කැමතිද දුගතිය උදින්න? දුගතිය උදින්න කැමතිද? අත උත්තර මානේ ඊළඟ පාර බල්ලෙක් වෙන්න කැමතිද? ඊළඟ පාර හරකෙක් වෙන්න කුණු පෙරේතෙක් වෙන්න කැමතිද කවුද? ඒකට අත උත්තර නැහැ දෙයියෙක් කියවනම් පටකාල උත්සයි. ඔක්කොම දෙයියෙක් වෙන්න ආසයි. හැබැයි දෙවි වැඩ කරන්න ආස නැහැ.
බල්ලෙක් වෙන්න කැමති නෑ. හැබැයි බලු වැඩ කරන්න කැමති. හරකෙක් වෙන්න කැමති නෑ. හරක් වැඩ කරන්න කැමති. පෙරේතෙක් වෙන්න කැමති නෑ. පෙරේත වැඩ කරන්න කැමති. හේතුව හදන්න නැතුව ඵලය ප්‍රාර්ථනා කරනවා. හේතුව හදලා ඵලය බෑ කියනවා. එපා කියනවා. ඒකුදුර මේ හැමෝගෙම ගෙදර බල්ලෙක් ඇති. ඔය බල්ලට පොඩ්ඩක් කන්න දීලා ළඟට අඬ ගහලා උගේ ඔළුව අත කාලා උඹ කැමැත්තෙන් බල්ලෙක් වෙච්ච එකෙක්ද කියලා ඇහුවොත් උට කතා කරන්න පුළුවන් නම් උත්තරේ ඔව්ද නෑද? ඔව් කියයි දු නෑ කියන්නේ. එහෙනම් ඌත් එදා අත උසෙකෙද? ඌත් එදා අත උසෙකෙද? එහෙනම් ඉතින් ඔබ අත ඉස්සුවල තුන වැඩක් තියෙනවා. ඒකුදුර නියම බෞද්ධ කියන්නේ හතර අපායෙන් මිදිච්ච අය. අද හිතන් ඉන්නේ උප්පැන්නේ ගහලා තියෙනනේ බෞද්ධ කියලා. ඕක පිඟුදුනේ සිදුවත් කුමාරයාටවත් පුළුවන් වුණාද උප්පැන්නෙන් බෞද්ධ? සිදුවත් කුමාරයා උපදිනකොට බෞද්ධයේද අබෞද්ධයේද? ඒකද හොඳට මතක තියාගන්න අපේ සාස්තුන් වහන්සේ උපදින්නේ අබෞද්ධයෙක්. උන්වහන්සේට නම් තියන්න ආවේ නැහැ හාමුදුරුවෝ 108ක්. බමුණු 108ක් ආවේ. ඒ කියන්නේ උන්වහන්සේ බමුණේ. එහෙනම් මෙන්න මේ උත්තමයා අවුරුදු 28 29 දී මේ ලෝකේ යථාර්ථය දකින්නවා අර මහල්ලේ ලෙඩෙක් මලමිනියක් පැවිදිරුවක් දැකලා. අනේ මෙහෙම එකක් නම් මටත් වෙන්නේ මේකේ හරය මොකක්ද? මේකේ වටිනාකම මොකද්ද? අපි මේ පැලෑන් ගහගෙන දගලගෙන උඩ පැලගෙන නටාගෙන ඉන්නවා. අන්තිමට මහල්ලේ ලෙඩක් මලමිනියක් වෙලා මේ දුක් විඳලා මැරෙන අසාර වැඩක් නේ කියලා උන්වහන්සේ දැකලා එදා රැම මේක දාලා යනවද නැත්? අන්න එහෙම ගිහිල්ලා අවුරුදු 6ක් දුක් විඳලා අපි වෙනුවෙන් අවුරුදු 35 දී මෙන්න මේ ධර්ම අවබෝධ කරගත්ත දවසේ පළවෙනි බෞද්ධයා වුණා. භවය උද්ද කරලා බුද්ධ බවටපත් වුණා. එහෙනම් මේ භවය උද්ද කරන උතුමන්ට කියනවා බුද්ධ කියලා. භවය උදුරන කෙනාට කියනවා බෞද්ධ කියලා. භව හදන එකාට කියන්නේ බුද්ධජනය පොතු ජනිත කරන්නේ උන්. එහෙනම් නියම බෞද්ධයෝ කියන්නේ විතර සුතවා ආර්ය ශාවකෝ. භාග්‍යතුන් වහන්සේ මෙන්න මේ භවයේ උදුරන වැඩපිළිවෙල මේ භව ගමන නසන වැඩපිළිවෙල දේශනවා. ඒක තේරිච්ච දාට බෞද්ධ කියනවා. එහෙනම් උන්වහන්සේගේ ශ්‍රාවකයෙක්ගේ මෙන්න මේක නියම විදියට අහගෙන මේ භවයේ උදුරන වැඩපිළිවෙල හරියට තේරුම් ගත්ත කෙනාට කියනවා බෞද්ධයෙක්. නැත්නම් බුද්ධජනය. සාදු කීකේ ඉන්න පුළුවන්. සාදු කියන්න බැරි යවන්තර. වැඳ ඉන්න පුළුවන්. දන් දෙන්න පුළුවන්. ඒව නරකයි කියනවා නෙමෙයි. ඒව මේ බෞද්ධ වෙන්න කරන වැඩ මිසක් බෞද්ධ වැඩ නෙමෙයි. ඒකතර ඔය ටික කරපුව කෙනෙක් තමයි කවදා හරි මේ භවයේ උදුරලා සුතවා ආර්ය ශාවකෝ කියන තැනටපත් වෙන්නේ. සුතවා ආර්ය ශාවකෝ අසුතවා පුතඥ. මෙන්න මේක හරියට අහලා නැති හින්දා මේ පොතු ජනිත කර කර ඉන්නේ. යදිදං චත්තාරි පුරිස යුගානි අට්ඨ පුරිස පුග්ගලා ඒස භගවතෝ ශ්‍රාවක සංඝෝ. ඔය ගාථාව උදේ අවුරුදු දොහොත්මුතුන් කිව්වට තීලා කිව්වට වැඩක් නැහැ. මම ඒ තුල ඉන්නවද අට්ඨ පුරිස පුග්ගලා මම ඉන්නවද කියලා බලන්න. අට්ඨ පුරිස පුග්ගලා කිව්ව කවුද? අඩුම ගානේ සෝතාපන්න මාර්ගයක් තියෙනවා. සෝතාපන්න මාර්ගයේ ඵලය, සකෘදාගාමි මාර්ගයේ ඵලය, අනාගාමි මාර්ගයේ ඵලය, අරිහත් මාර්ගයේ ඵලය. ඔන්න 8 දෙනා අතරට භික්ෂුවක් හැටියට හරි භික්ෂුණියක් හැටියට උපාසකයෙක් හරි උපාසිකාව කියන සිව්වණක් පිළිසෙන් ඔය 8 ඇතුලේ ඉන්න කෙනාට බෞද්ධ කියන අනිත් උන්ට පුදජන කියනවා. උන් සමාහට සිංහල වෙන්න පුළුවන්, බෞද්ධ කියලා හිතන් ඉන්න පුළුවන්, මුස්ලිම් වෙන්න පුළුවන්, ක්‍රිස්තියානි ඔය ඔක්කොම පුදජන. ඔය කට්ටියම එකම දෙල්ලමනේ දාන්නේ. මේ පංචකාම පස්සේ දුදු. වෙන අලුත් එකක් කරනවද? මුස්ලිම් එක්කෙනාත් ඕක නෙමෙයිද කරන්නේ මේකද? එහෙනම් මුස්ලිම් මිනිහගේ අපේ මේ බෞද්ධ කියලා හිතන් ඉන්න එක වෙනස මොකක්ද? ක්‍රිස්තියානි මිනිහගේ මේ අපේ බෞද්ධ කියන එක්කෙනාගේ වෙනස මොකක්ද? ඒකනේ මේකද අපි මේක දැනගන්නේ. එහෙනම් මෙන්න මේක තේරිච්ච දාට ඔබට තේරෙනවා මම දැන් සතර පාය නිදහස්නේ. මගේ මානසිකත්වය තනිකර වෙනස්නේ. ඒකෝද එහෙනම් මේ ධර්ම අවබෝධ වෙච්ච දාට මම අර ඉස්සලා දීපු ඉගිය හොඳට මතක් කරගන්න. මෙච්චර කල් සම්පත් කියලා හිතන් හිටපු වැඩ පිළිවෙලක් දෙන දේව විපත් හැටියට තේරෙන්න ගන්න. අනේ මොනතරම් අනාථ දේවල්ද, අසාර දේවල්ද, අනිසි දේවල්ද. නිච්චයි සුඛයි අත්තයි කියලා ගත්ත දෘෂ්ටියක් තියෙනවා. සාරයි කියලා දෘෂ්ටියක්. මේ සාරයි කියන දෘෂ්ටිය බිඳිලා තියෙනවා. සක්කායදී. අන්න එදා පටන් එයාට අනිත්‍යයි දුක්ඛයි අනාත්තයි හැටියට මේ ලෝකෙ පේන්න ඕන. මෙච්චර කල් හරි ප්‍රകൃති වැඩක් කියලා හිතාගෙන මේ ප්‍රകൃති වැඩවලට ක්‍රියාවලට ඉච්ඡ වෙලා හිටියා. එහෙනම් ඒ වැඩ පිළිවෙල තනිකර විකෘතියක් කියලා දකින්න ඕන. විකෘති ක්‍රියාවට වන ඉච්ඡාවක් ඇද්ද? අන්න විචිකිච්ඡාව විඳින්න ඕන. මෙච්චර කල් එක වතවල් රැක ගෙදර ප්‍රශ්න විසඳ ගන්න හරි ළමයාගේ විභාග පාස් කර ගන්න හරි ඔය බෝධි පූජාව තිබ්බෙත් පන්සලට ගියෙත් ඔය අන්තරද ඔය කෙහෙල් මල වල ඔක්කොම කරේ මොකද්ද මේකේ හොඳින් ඉන්න එක්ක දෙයියෙක් වෙන්න හදාගෙන බ්‍රහ්මෙක් එක වතවල් රැක්කා. එහෙනම් මේ දිල්ලුතවල් රැකලා පිටුදේ කවදාවත් නිවනක් හම්බ වෙන්නේ නැහැ. මේ ලෝකේ යථාර්ථය හරියට දැනගෙන අවබෝධ කරගෙන මේ ලෝකෙේ තියෙන බැඳීමක් ඇද්ද, චන්දරාගයක් ඇද්ද, අන්න ඒක යම් මට්ටමකින් දුරු වුණා නම් සිසිල්ලූලයක් සීලයක් පිළිදෙන. එන යන් සමාදානං තං වතං සංවරට්ඨේන සීලං.
බුදුහාමුදුරුවෝ සමාදන් වෙන ඒවලට කිව්වේ වතවල් කියලා. වතක නිවනට උපරිශ්‍රියක් මිසක් නිවනක් නැහැ. සංවරට්ඨේන සීල. මෙන්න මේ ලෝකෙට හොඳයි කියන වටිනවා කියලා අවිද්‍යාවෙන් තෘෂ්ණාවෙන්. මේ සංකීර්ණ එකතුවෙන් බැඳුණා නම් අන්න ඒක වරපුදාට සංවර වෙන්නේ. නැත්නම් කොච්චර සාරයි කිව්වත් කොච්චර මම බෞද්ධ කිව්වත් පිටුදුනේ අඟල් කාලක් හතර පායෙ මිදිලා නැහැ. පන්දිල් රකින්න වෙන්න පුළුවන්. පන්දිල් රකින්න බෞද්ධ වෙන්න ඕන. පින්වතුනේ පන්දිල් පද පහ බුදුහාමුදුරන්ට ඉස්සලා දීච්ච එකක් හොඳට මතක තියාගන්න. උන්වහන්සේ කුසට ඇතුල් වෙන දවසේ කුස පිළිසඳ ගන්න දවසේ ඇදලා පොවේ දවසේ මහා මායා දේවී අට සිල් රකිදලාදී. පින්වතුනේ ආලාර කාලාම උද්දකරාව බුද්ධ කාමයෙන් මිදිලා නේව සංඥා නා සංඥා කියන මේ අරූප දැහැන් වල හිටියේ. ඉතින් මේ කාමෙනුත් මිදිච්ච අය කියන්නේ. බුදුහාමුදුරේ ඒක හරි කිව්වා. අද මේ පන්දිලක් පන්දිල් කොච්චර පින්වතුනේ අපි දන්න මුස්ලිම් මිනිස්සු ඉන්න අපේ උන්ට වැඩි පන්දිල්ක. ඔය බෞද්ධ වෙන්න මම ඔබට වැඩි පන්දිල්ල කියන ඕන තරම් පෙන්නන්න. දැන් මෙතන අපේ ආගමේ හැටියට අපිට වැඩි සීලයක් රකින්න කෙනෙක් හම්බුනොත් එයාට ගරු කරන්නද එපා කියලාද කියලාද? දැන් මම එනකොට මෙතන පාදේමුවා. දැන් මේ සුදු රෙද්දක් ඇඳලා මේ උඩින් සුදු රෙද්දක් දාපු පුටුවක මම උඩින් තියලා. මං අහන්නේ මෙතන කාගෙද තව පාද ඕනේ කියලා. සුදු රෙද්ද දාලා ඉඳ ගන්න දුන්නේ කාටද? ඇයි පිටුදුනේ මට එහෙම දැලුවේ මං අඟහරු ලෝකෙ කෙනෙක්. ඇයි මට එහෙම දැලුවේ? පිටුදුනේ ඔබ ගිහිවතේ මම පැවිදිවත්. එහෙනම් ඔබට වැඩිය මට සීලයක් මං අදිෂ්ඨාන කරගෙන රැකගෙන යන හින්දා මට ඔබ ගරු කරනවා. දැන් මම ඔබට වැඩි පන්තිල් ලකින කෙනෙක් වෙන්නන ඔබ එයාට කරු කරා. එතකොට මේ ප්‍රශ්නේ ඉවරයි. මම අහන ප්‍රශ්න ටික උත්තර දෙන්න බැලුවොත් මේවා එකක්වත් අමාරු ඒවා නෙමෙයි. ඔබ අමාරුවේ දාන ප්‍රශ්න මම අහන්නේ නැද්ද? මට කියන්න බල්ලෝ සත්තු මේ හරක් සත්තු මරනවා. ඩග්ගාල කියන්නේ මේ සිච්චත් ප්‍රශ්න. හරක් සත්තු මරනවාද? හරක් හොරකම් කරනවාද? හරක් කාමීත්‍යාචාර කරනවාද? හරක් බොරු කියනවාද? හරක් අරක්කු මොනවද? මොනවද? හරක් වුණේ අපේ හරක් ටික. එතකොට වැඩිම පන්දිල්ල කියලා තියෙන්නේ අපිද හරක්ද? ඇහෙන්නේ නැහැ මට. එහෙනම් හෙට ඉඳන් ගමනක් බිමනක් කරනකොට හරකෙක් අමුණොත් හොඳට වැදගට යන්නේ. ඇයි දෙයියනේ උට ඔබට වැඩි පන්දිල් රැකෙනවා රකින්නවත් නෙමෙයි උට ඔටෝ රැකෙනවා. බයි නම් සංවර වෙලා. දැන් ඕක කිව්වොත් හරිද මේකද? නම් බල්ලෝ හොඳයිනේ අපේ උන්ට වෙන්නේ. දැන් ඕකද බෞද්ධකම කියන්නේ. එහෙනම් ඉතින් බෞද්ධයගේ දැන් ඔබට උන්න මම පෙන්නන්නම්. නියම බෞද්ධය හතර පහෙන් මිදිච්ච අය. Tamanta තේරුමක් දෙන්න යකෝ මගේ ඉස්සරදී මේ බණ ටික ඇහුවාම මගේ අර ඉස්සර ජීවිත 10 ගින්න නැහැනේ 10න් නික්මලා නිදහස් බවක් දැනෙනවා දැන් අද නිදහස කියලා හිතන්නේ ජාතික කොඩිය උසෝල හීරෝ ගෙදර ජාතික ගිය කියනවා නිදහස් තනිකර මෙහෙ ගිනි ගන්නවා 10න් නික්මෙච්ච දාට කියලා නිදහස් කිය. එහෙනම් මෙන්න මේ නිදහස් බව ඇති වෙලා අනේ මගේ ඉස්සර තියෙන දසාකුසල් හේවත් 10 දුරා වැඩ 10ක් දුරාචාර වලට දැන් කැමැත්තක් නැහැ. ඔන්න ඔය ගතිය යහට පිළිහිටනවා. Tamantama අවබෝධයක් වෙනවා සතර පායේ මිදිච්ච මට්ටම. එහෙනම් ඔබට පින්වතුනි අන්නේ දාට බෞද්ධ කියන්න පුළුවන්. දැන් මම මෙතන ඇහුවොත් ඔබ සතර පායේ මිදිනද කියලා මෙතන කී දෙනෙක් අතලුතයි? අතලුතන පුළුවන්. මට ඉතින් අහන්න දෙන පන්දල් කියලා මෙච්චර පොල් ගෑවද කියලා මෙච්චර කල්. දැන් අවුරුදු 60ක් 70ක් දෙතේ බැංක කාල කරේ තියාගෙන ඒක ඒව නරකයි කියනව නෙමෙයි. ඒවට මේ නිකරු කරනව නෙමෙයි. ඔය ටික කළා විතරක් හරියන්නේ නැහැ. උට විදිහ තව වැඩක් දිනව කරා. ඔය ගෑලි පහේ වාත් කට්ටියට දාහනේ ගිහිල්ලා වැඩේ ගොඩ දාගන්න පුළුවන් කියලා හිතනවා. ඒකෝදේ අදදුස මහා දාන්න දීපු නෝනක් ඊළඟ පාරම සතර පහ. හොඳට මතක තියාගන්න. උදේ හවස වැද වැද හිටපු කොසල් රජු මැරෙන්නේ බුදුහාමුදුරන්ට වැදලා ගන්න කමක් දුගතියකවත් උද ඉපදිලා. දැන් අද අපේ හිතන්නේ කොන්ද නමවනම් හරි ගොඩ කිය. කොන්ද නමනෝ බල්ලෝ. බල්ලෝ වඳිනවා දැකලා තියෙනවා. හරක් වඳිනවා දැකලා තියෙනවා. අලියත් අර කරඬුව වඩම්මනකොට කොහොමත් වදිනවා. එහෙනම් උනුත් කොන්ද නවනවා. අපේ උනුත් කොන්ද නවනවා. හිතේ වැඩේ හරි. පිටුදින කොන්ද නෙමෙයි නවන්නේ කොන්ද ගෙලින් තියාගෙන හරි කවන්නේ. අන්ධ බව වැය කරන්න. වැය අන්ධ. වන්ද. අන්ධ බව වැය කරන න්‍යායක් ඇද්ද. ඒකට කියනවා වන්දනාව කියලා. එහෙනම් බලන්න විතර කොසල් රජුණට බැරි වෙච්ච එක මේ ජීවමාන බුදුහාමරගේ දිරිපතොල් නිඹ ඔබ හිතනවද ඔබට පුළුවන් මේ? ඔය ටික කර. දැන් අශෝක රජු කවුද? දඹදිව ඉපදිලා. දඹදිව වැඳලා දඹදිව හදලා තුන්වෙනි ධර්ම සංගායනට රාජ්‍ය අනුග්‍රහයදී අපේ ලංකාවටත් බුදුහාමෙව්ව කියන්නේ එතුමා. දුවයි පුතයි මුණුබුරයි රහත් වෙලා. මැරිලා මොකෙක් කියලා දිපුදුනේ. දැන් දඹදිව හදපු එකාටවත් පුළුවන් ද හතර පායෙ මිදෙන්න පුළුවන් වුණා. දැන් මේ ජීවිතේටම එකපාරක් දෙපාරක් ගිය එක හිතගෙන හතර පායෙ මිදිලා. ගිහින් එන්න මං එපා කියන්නේ. සල්ලි තියනවා යන්න. තාරි ටිකක් කරේ ගේන්න පුළුවන්.
වෙන නම් ඇති කෙහෙල් මලක් නැහැ. ගිහිල්ලා මේ උදේ රාගයේ, දේශයේ, මෝහයේ මාත්‍රයක් කරේ අඩු කරගත්ත. ඊයේ වෙලේ ඉඳන් රණ්ඩු වෙනවලු. මුන් දෙනවා කියපු කෑම ටික දෙන්නේ නැහැ. මුන් දෙනවා කියපු රූම් එක දුන්නේ නැහැ. මුන් එක්කන් යනවා කෝච් බස් එකේ දැන් තනිකර කෝච්චි. බැන්නද නැද්ද? රණ්ඩු වල ඉවරයක් තිබුණා. පිඟුදේ තනිකර ඒ කර්කශ බලසනේ පෙළෙනවා දුක් මේ මනසින් බැන බැන ඉන්නේ. අර සාරි කඩ වලට මාල කඩ වලට කූර ඒ කඩ වලට ටිකක් නැහින් දානවා. අනේ තව සල්ලි ටිකක් ගේන්න බැනවනේ ගෙරකට මොනවා හරි අරයි. දැන් මොකಾದ රාග දේශ මොහ අඩු කරගත්තේ දඹදිව ගිහින්. තවත් ගොංකන් ටිකක් හදන් ආවා මිදා. පිඟුදු මේ විවේචනය කරනවා නෙවෙයි. හරියට කරන්න ඇති. ඒකට දඹදිව නොගියත් ඔය සීමා බෝධිය ළඟට ගියත් වැඩේ කරගන්න පුළුවන්. ගෙදර දිනවල වන්දලේ බෝධියක් ඒකට ගිහිල්ලත් ඔය වැඩේ කරගන්න පුළුවන්. එහෙනම් මෙන්න මේක දකින්න. ඔබ සතර පායේ මිදිලා නැද්ද කියලා ඔබට ඕනනම් මම පෙන්නන්නම්. කැමති නම් සාදුකාරයක් දෙන්න. ඒක කැමති නැද්ද? ඇයි බලාගන්න බයද? එහෙනම් හයියෙන් සාදුකාරයක් දෙන්න හැමෝම. මම ප්‍රශ්න දෙක තුනක් අහනවා මේකට බොරු කරන්නේ නැතුව උත්තර දෙන්න. මොකද මේකදී මට බොරු කළාට වැඩක් නැහැ. කර්ම ශක්තියට බොරු කරන්න බෑ. මේ ලෝකේ මාරු වෙන්නේ නැති, වෙනස් වෙන්නේ නැති, පැත්තක් ගන්න නැති එකම ශක්තිය කර්ම ශක්තිය. එන කර්ම ශක්තිය දෙවියන් ගතිය දූච එක කොහොමද දුගතියට අදලා දානවා. අනේ මගේ හොඳේ කාලේ යාළුවනේ කියලා දුගතියට එහෙම කෑලි නෑ. මේ මිනිසුන්ගේ තියෙන දහදුර වැඩ එහෙ නෑ. සිරස් කියනවා කෙලින් අතට, තිරස් කියනවා හරස් අතට. කෙලින් අතට කියන්නේ සිරස් අත, හරස් අතට කියන්නේ තිරස් අත. දැන් මෙන්න මගේ ප්‍රශ්න ටික ඔක්කොම මට ඇහෙන්න උත්තරයක් දෙන්න. බුදු පියාණන් වහන්සේගේ දහම කැටි කළාට පස්සේ, සාරාංශ කළාට පස්සේ උන්වහන්සේගේ දේශනාවේ තියෙන ඇලෙන්න කියලාද ඇලෙන්න එපා කියලා. ඇලෙන්න ගැටෙන්න කියලාද ගැටෙන්න එපා කියලා. මුලා වෙන්න කියලාද මුලා වෙන්න එපා කියලා. හරියට හරි ඒක තමයි උත්තර. ඔක්කොම හරි. දැන් ඊළඟ ප්‍රශ්නේ අපි ඇලෙනවද නැද්ද? ඒකත් හයියෙන් කියන්නේ තියෙන්නේ. ඇලෙනවද නැද්ද? අපි ගැටෙනවද නැද්ද? මුලා වෙලාද නැද්ද? එහෙනම් මෙච්චර කාල කරලා තියෙන්නේ බුදුහාමුදුරුවෝ කරන්න කියපු වැඩේද? එපා කියපු වැඩේද? හෙන බෞද්ධයා. කතා කළොත් අනිත් උන්ටත් ගන්න යන්නේ බුදුදහම රකින්න. අපිවත් බෞද්ධයලා. පින්වතුනි එහෙනම් අපි මෙච්චර කාල ගිහින් තියෙන උන්වහන්සේ එකතු වෙලා තියෙන උන්වහන්සේ එපා කියපු පැත්තට. එකතුවට කියනවා සිංහලෙන් අයික්‍ය කියලා. අය කියලා. එහෙනම් එපා කියපු පැත්තට අය වුණොත් එපා අය අපාය. දැන් එතකොට හෙන බෞද්ධය මැරිලා දෙයියෙක් වෙයිද සතර පායයි. දැන් තේරුම් ගන්න. දෙයියෙක්ද සතර පායයි. පිටුදින මේක තියරියක්. මේ න්‍යායක් වෙන්නන්න. එහෙනම් මෙච්චර කාල අපි ගිහින් තියෙන බුදුදහමට කෙලින්ද හරහාටද? කෙලින්ද හරහාටද? කෙලින්නම් සිරස් සත හරහාට නම් හරස් සත තිරස්සං තිරිසං. එතන හෙන බෞද්ධය මැරිලා දෙයියෙක් වෙයිද අමු තිරිසනෙක් වෙයිද? හැබැයි උන් හිතන් ඉන්නේ සතර පායෙන් මිදෙච්ච සම්තුනවත් උපාසකෙක්. උපාධිකාව. පිටුදින මේ මතය එතකොට බුද්ධ මතයද? අනේ මගේ හොඳම බෞද්ධ පැටියා කියන්නේ ඉඳන් ඉන්නේ පරම්පරාවෙන් ආව එකක් කියලා. ඥාතිකමින් අම්මගෙන් තාත්තගෙන් ආච්චිගෙන් දියගෙන් එන එකක් තියෙනවා බුදුදහම. උන්වහන්සේ බුදු වෙලා බෞද්ධ වෙලා පස් දෙනෙක්ට බණ කියනවා. මේ බෞද්ධයෝ නෙමෙයි අන්‍ය ආගමිකයෝ. අන්න තේරිච්ච ඇයි හින්ද බෞද්ධ වුණා. අන්න පළවෙනි බෞද්ධයෝ 6 දෙනා. ඊට පස්සේ රසගුණ පුත්‍රයාට කිව්වා තේරුණා බෞද්ධ වුණා. යාළුවෝ 54 ඔන්න පළවෙනි බෞද්ධයෝ 61. ඊට පස්සේ උරුවෙල් කාශ්‍යප, නදී කාශ්‍යප, ගයා කාශ්‍යප ඒගොල්ලන්ගේ ගෝලය 1000 ඔන්න ඔය විදිහට බෞද්ධ වුණා මිසක් මේ ආච්චිගෙන් දියගෙන් බෞද්ධ වුණා. එහෙනම් මෙතන අපි මේ හිතන් ඉන්න බෞද්ධ ක්‍රමය හරියද? ඒක බුද්ධ මතයක්ද? ඒක ධර්ම මතයක්ද? එහෙනම් ඒක කාගේ මතයක්ද? අපේම මතයක්, උන්ගේ මතයක්, උන්ගේ මත, උම්මත්තක. සබ්බේ බුද්ධජනා උම්මත්තක. බුද්ධජනය ඉන්නේ උන්ගේ මතේ. උන් හිතන් ඉන්නේ උන් කරන වැඩේ හරි කියලා. මේකද බුදුහාමුදුරුවෝ දේශනා කළා දෙන බුද්ධජනය කියන්නේ හිතිය යුතු දේ දන්නේ නැහැ, හිතන්න හොඳ නැති එක දන්නේ නැහැ. කියන්න හොඳ දේ දන්නේ නැහැ, හොඳ නැති එක දන්නේ නැහැ. කරන්න හොඳ දේ දන්නේ නැහැ, හොඳ නැති එක දන්නේ නැහැ. ඒ හින්දා මු හොඳ නැති එකම හිතනවා, හොඳ නැති එකම කියනවා, හොඳ නැති එකම කරලා අන්තිමට අනාථයෙක් වෙලා යනවා. දැන් එහෙනම් හොඳට මතක තියාගන්න. සුදු රෙද්ද ඇඳ තමයි. සුදු රෙද්ද ඇඳලා අපි මෙච්චර කාල කරලා තියෙන්නේ හරි වැඩද හොර වැඩද? දැන් අපිට තියරිය තේරුණා. සුදු රෙද්ද ඇඳගෙන මෙච්චර කාල කරලා තියෙන්නේ බුදුහාමුදුරුවෝ කියපු වැඩද එපා කියපු වැඩද? එහෙනම් හරි වැඩද හොර වැඩද? ඇහෙන්නේ නැහැ. ඉතින් සුදු රෙදිය නම් හොර වැඩ කරන්නේ උන් දෙයියෙක් වෙයිද සුදු රෙදි හොරෙක් වෙයිද? ඉතින් හොඳට හිතන්න. එහෙනම් හොඳට මතක තියාගන්න සුදු රෙදිය නම් හොර වැඩ කළොත් සුදු රෙදි හොරෙක්, සිවුරු නම් හොර වැඩ කළොත් ඒක හයියෙන් කියනවා.
ඔක්කොටම අනුන්ගේ එක පේනවා තමන්ගේ එක පේනවා. දැන් මොකා හොර වැඩ කළත් සුගතියද දුගතිය? සුගතියද දුගතිය? සුගතිය නම් බුදුදහම කියලා මොකද්ද හිතන්නේ? ඔය වන්දනාමාන ටික, ඔය සාදු කියන ටික, ඔය දානේ පූජා කළා අනේ හරි අපි හොඳ දානයක් දුන්න එකෙක්වත් අපි වගේ දාන ඔය වගේ පම්පෝරි ගානේ. ඒකනේ බුදුදහම කියන්නේ අට්ඨක්කරා තීනිපදං සම්බුද්දේන පකාසි. අකුරු 8කුයි පද 3කුයි තියෙනවා. මෙන්න මේ සාරාන්ත කළාට ඔන්න ඔය අකුරු 8යි පද 3යි තේරුම. ඕක තමයි බුදුදහමේ පාස්වර්ඩ් එක. ඔය පාස්වර්ඩ් එක අරගන්න නැතුව මතක තියාගන්න බුදුදහම නෙවත් මේ බෞද්ධ බවට පත් වෙන්න බෑ. අපි කරන්නේ මේ ගේට්ටුව අහගෙන තාප්පුවට යන එක. ගේට්ටුව අරගන්න නම් ඔන්න ඔය වචන ටික දැනගන්න. ඔන්න ඔගේ අර්ථය තේරුම් ගන්න. එහෙනම් බලන්න අනිච්චයි දුක්ඛයි අනාත්තයි. යද නිච්ඡං යමක් අනිච්චද එතන දුකයි. යමක් දුකද ඒක නාතද අනාතද අත්තද අනත්තද නිසිද අනිසිද. පිටුදිනේ ඔබ මෙතන දුක් විඳින්න කවුරුත් කැමතිද? දැන් ඔබේ ජීවිතේ ඔබ හැම ප්ලෑනක්ම ගහලා තියෙන්නේ සැප විඳින්නද දුක් විඳින්නද? දුක් විඳින්න ප්ලෑන් ගහපු කෙනෙක් මෙතන අත උගන්න. ළමයි හදගෙන හොඳට දුක් විඳින්න ඕන. කරාරියක් බැලගෙන හොඳට දුක් විඳින්න ඕන. ඩිග්‍රියක් කරන් හොඳට දුක් විඳින්න ඕන. ගියක් හදලා හොඳට දුක් විඳින්න ඕන. හොඳ වාහනයක් කරන් හොඳට දුක් විඳින්න. දැන් එහෙම ප්ලෑන් තිබුණාද කාගේ? එහෙනම් පිටුදින ඔබ මේ ජීවිතේ කරපු සියලු හිතපු කියපු කරපු මේ සියලු සංකාර ටික කරලා තියෙන සැපටද දුකටද? දුකට. ඔබ මේ හිතපුවා කියපුවා කරපුවා ඔය සියල්ල කරලා තියෙන්නේ සැපටද දුකටද? සැප විඳින්න. දුක් විඳින්න පිටුදින අපිට තේරෙන පහත වුණ කාලේ අවුරුදු 5 ඉඳන් ඔය 65 වෙනකම්ම ඔබ පිටුදින ප්ලෑන් ගහම මොකද්ද මෙච්චර කරන්නේ? මේකෙන් සැප හොයන්න. දැන් පිටුදින අපි පොඩි පරීක්ෂණයක් කරමු. ඔබ බලාපොරොත්තු වෙන සැප ටික ඔගෙන් එනවා. පරීක්ෂණය කරනකොට ඔබ නිරීක්ෂණයක් කරනවානේ. සැප එනවනම් මේකට නියමයි සාරයි. දුක එනවනම් මේක අසාරයි. එහෙනම් නිගමනය ගන්න ඕනේ. සැප එනවනම් මේක කන්ටිනියු කළ යුතුයි. දිගටම පවත්වා ගන්න යුතුයි. දුක එනවනම් මහාම පැත්ත මාරු කළ යුතුද නැද්ද? යූ ටර්න් එකක් ඇද යුතුද නැද්ද? එහෙනම් දැන් අපි පරීක්ෂණය පටන් ගමු. ඔබේ ජීවිතයේ ඔබ සැප විඳින බලාපොරොත්තුෙන් කරපු වැඩ ටික සැප දෙනවා. ඔක පළවෙනි එක මම පටන් ගන්නම් මෙතන ඔක්කොම වැඩි හිටියෝ ඉඳලා දරුවන්ගේ. අපි දරුවෙක් හැදුවේ සැපටද දුකටද? පින්වතුනි බඳපු දෙන්නෙක්ට දරුවෙක් ඉන්න එකද සැප නැති එකද? නැත්තම් නහිනව නේද? අනේ තාම නැතු නැන්න බෝධි පූජා දිනනවා පන්සල් පල්ලි ගාන යනවා දොස්තරලපත් යනවා වෙද්දුපත් යනවා තාත්තරහන් යනවා ඔක්කොම නැටුම් නරන්නේ මොකටද? එහෙනම් ළමේ ඉන්න එක සැපක්. ඕක තමයි පින්වතුනි ඇත්ත. කට්ටිය හිතන් ඉන්නේ. එහෙනම් ළමයෙක් අපි හැදුවේ මොකටද? සැපට. හරි දැන් මෙන්න මගේ පළවෙනි ප්‍රශ්නේ. ළමයෙක් හැදුවේ සැපට නම් මෙතන ළමයි හදන් සැපෙන් හිටපු කට්ටිය අත උස. මේ කියනවා තේරෙන්නේ නැද්ද, ඇහෙන්නේ නැද්ද නැත්නම් ළමයි නැද්ද? ආපහු අහනවා. ළමයි හැදුවේ සැපට නැද්ද? සැප විඳපු කට්ටිය අත උස. ඔකට අත උස්සන්න පුළුවන් දෙන්නෙක් ඉන්නවා. පළවෙනි එක්කෙනා ළමයි නැති කෙනා. අනිත් කෙනා අනාගාමීවත් වෙලා ඉන්නවා. එහෙම නැති කෙනා නම් අත උස්සන්න බෑ. පින්වතුනි මට ඇත්තම කියන්න ඔබ ගෙදෙද්දි වැඩිපුර කියලා තියෙන්නේ මේ ළමයින්ගේ නිවනක් තියනවද නිවනක් නැද්ද? ඉතින් හරියනේ පින්වතුනි. මේ ළමයි කියන්නේ දැන් මුංගෙන් හරි මේ අක්කුන්ගේ මේ කාලේ හරි එහෙමනේ කියන්නේ. දැන් නිවා ගන්න හදුපේ කාට ඉවලද පත්තු කරලා. දැන් ඔය ඉස්කෝලේ ඉඳලා පොලිමේ ඉන්නේ සැපටද බයටද? සාහරාන්ලා වැඩේ දෙයි කියලා බයක් තියනවද නැද්ද? පිටුදිනේ සාහරාන්ට විතරද වැඩේ දෙයි? ඔය මේ ඔබ අලුත් මේකට බය වෙන්නේ. පිටුදිනේ අපි යනවා මලකේවල් වල අපි වැඩිපුර යන්නේ මලකේවල් වල. මොකද මගුල් ගෙවල් අපිට කියන්නේ මගුල එහෙට පුතජ්ජනේ කොච්චර කොන්ද කියලා එන පාටියක් දාලා ගෙනල්ලා පොළොවේ වත් කාලා වල්ලනවා. හිතන් ඉන්නේ මං ගෙන වැට්ට කියලා. ඒකද මේ ළඟදී ගියා අවුරුදු 6ක ළමයෙක්ගේ මලකේ. තේරුණාද ළමයෙක් මනහම කතන්දරේ අහන්න දෙයක් නැහැ පොඩි මිනි පෙට්ටිය දෙනවා. අම්මයි තාත්තයි මිනිහ පෙරලපු නැති එක විතරයි. දැන් පාන්දු වලට එළියට ගත්තාට පස්සේ මුන් දෙන්න නටනකොට යන්තම් කෑ ගහලා වෙනම බණක් කියන්න උන අනුමනවද? තොපි දෙන්න ඔහම කෑ ගැහුවොත් මුන් යන්නේ දුගතියට. ඒකද එහෙම ධර්මතාවයක් තියෙනවා. අඬන්න එපා කියන්නේ මලකවල ඒක. දැන් මැරිච්ච කෙනා තමා මලා කියලා දැනගන්න දවස් 7ක් යනවා. ඒක තමයි සතිය කියන්නේ සිහිය එන්න සිහියට කියන්නේ සතිය. එහෙනම් සතියක් එන්න සිහියක් එන්න දවස් 7ක් යනවා. ඒක ධර්මතාවයක්. ඒක තමයි 7 දවස් පින්කම කරා.
එතකන් එයා පිටුදුනේ තාම එයා හිටපු ලෝකෙම එයා ගෙදර ඉන්නා වගේ ඉන්නවා. ඔය බුදු තිරෝකුඩ සූත්‍රයේදී එයා ඇතුළු කරන දේවල් පරිහරණය කරගෙන. ඔය උළුවව ළඟ මේ ගැට කඩුළු ළඟ පිලි කණු වල දොර මුළු වල එයාගේ අර සමහර ගෙවල් වල දැක්ක කියන්නේ ඔය මැරිච්ච කෙනාව දැක්ක, ගහලා ඉන්නව දැක්ක, බුද්දේ ඉන්නව දැක්ක, මල් ගහලා ඉන්නව දැක්ක කියන්නේ ඔය ගන්ධබ්බ ලෝකේ සංජාතික කියන අවස්ථාවේ ඉන්නේ. එයා පිටුදුනේ මහා 1000ක ඉන්නේ තමන් කරපුව පරිහරණය කරපුවා දැන් පරිහරණය එදා කළා අල්ල ගන්න බෑ. මෙහෙම මහා 1000කින් ඉන්නකොට එයා දකිනවා. යකෝ අම්මා තාත්තා මහා ඇඬිල්ලක් කනවා. එයාට හිතෙනවා මොකද්ද මේ වෙන්නේ? එයාත් 1000ට වැටෙනවා. ඒ 1000ට වැට අනිත් පැත්තට ගියෝ තනි කරපිට දුගති පැත්තට වැටෙනවා. කොහොම යන්තම් මන චුට්ටක් කියලා නවත්තගත්ත දැන් මේ දෙන්න ආදරය කරලා හොඳට ප්ලෑන් කරලා වැදපු දෙන්නේ. මුන් දෙනාගේ එන ප්ලෑන් එකක් තිබුණා පිටුදින ආදරය කරන කාලේ ලස්සන ගේකුත් හැදුවා. ප්ලෑන් කරලා හොඳ වෙඩින් දේකුත් ගත්තා. ප්ලෑන් කරලා හොඳ වාහනයකුත් ගත්තා. ප්ලෑන් කරලා ළමයෙකුත් හැදුවා. මං ඇහුවේ ඊට පාන්දුකුල දැහුවේ ඔය දෙන්නගේ ප්ලෑන් එකක් තිබුණාද? ඒ අවුරුදු 6න් හදපු ළමයි අවුරුදු 6න් වලලන්. මුන් දෙනාගේ ප්ලෑන් එකක් තිබුණා අපි දැන් සිටි බැක් එක තියෙන තැන මුන් ප්ලෑන් කළා. හැබැයි මිනිහ තියෙන තැන ප්ලෑන් කළා. අපි ගාමු පෝරුව මෙතන. මෙතන හොඳයි. එතන view එක හොඳයි. පෝරුව ගැහුවා. දැන් පාන්දුකුල view එක උන් ගැන හිතුවද? පින්වතුනි බලන්න පුතජ්ජනේ ගහන ප්ලෑන් කොච්චර චූටිද කියලා. ඒකට ප්ලෑන් එකක් නැහැ. අචින්ති තම්පි භවති චින්ති තම්පි විනාශද. දැන් හිතපු එකද උනේ ඒ ගෙදර නොහිතපු එක. ඔක්කොම හිතන් ඉන්න පින්වතුනි මගේ ටික කැඩෙන්න කියලාද කැඩෙන්න එපා. මෙතන ඉන්න එකෙන් අහන ප්‍රශ්නේ ඔබ හිතන්නේ පින්වතුනි ඔබේ ටික කැඩෙන්න කියලාද කැඩෙන්න එපා කියලා. බිදෙන්න කියලාද බිදෙන්න එපා කියලා. ලෙඩ වෙන්න කියලාද ලෙඩ වෙන්න එපා කියලා. මැරෙන්න කියලාද මැරෙන්න එපා කියලා. දැන් ඒක තමයි කැමැත්ත. හැබැයි ලෝකේ ධර්මතාවය මොකක්ද? දැන් එහෙනම් ඔබට පේන්නේ නැද්ද ඔබ එහෙනම් ගොන් වැඩක් කරලා කියලා? දැන් පිටුදින අදරය ඔබේ ජීවිතේ ඔබ වැඩිම ආදරය කරන කෙනාගේ මරණය වෙන්න තියෙනවා. රැය 12ට කර්ම ශක්තිය ඉවරයි. කර්ම ශක්තිය වුණාට පස්සේ මොන ගෙහිමලක් කරලා හරියන්නේ. පාණි තෙල් ඉවරුණා වගේ තමයි. තිරේ හොඳයි. හැබැයි තෙල් නැහැ. දැන් පත්තු වේද පාන. පිටුදින කර්ම ශක්තිය කියන්නේ පාණි තෙල් ටික වගේ. තිරේ කියන්නේ අපේ මේ ශරීරය වගේ. මේ වාත අපිට මේ වාතාශ්‍රය වගේ තමයි අපි කන මොන පරිහරණය කරන්න ටික. දැන් ඔය තුන එහෙම වුණොත් පිටුදේ පාන දිවෙනවා. තෙල් නැති වුණත් දිවෙනවා, දිරේ පිච්චුණත් දිවෙනවා. මේ ටික අවශ්‍යයි අඩු වැඩි එහෙම වුණත් මේක දිවෙනවා. එහෙනම් පිටුදේ මෙන්න මේ වගේ අදරය කර්ම ශක්තිය රැය 12 ඉවර නම් ඔබ වැඩිම ආදරය කරන කෙනාගේ මට කියන්න දැන් ඒක නවත්තන්න එක විකල්පයක්. ටක් ගාලා එන්න විනාඩියක් ටක් ගාලා හිතලා කියන්නේ. දෙවියන් වහන්සේට කියලා පුළුවන්ද? බුදුන් වහන්සේට කියලා පුළුවන්ද? හොඳ යන්ත්‍රයක් බෙදලා හොඳ කට්ටඩියක් වෙලා පුළුවන්ද? ලෝකෙ ඉන්න හොඳම දොස්තර කෙනෙක්ලා බෙහෙත් දෙන්න පුළුවන්ද? ලෝකෙ දෙන හොඳම බෝධිය ළඟ පූජාවක් දෙන්න පුළුවන්ද? දැන් ඔබට එක විකල්පයක් තියෙනවද? එකම එකක් තියෙනවා මිනිහ බාර ගන්න විතරයිද? දැන් මෙතන ඔබ වැඩක් කරනවා තම සතේක හයියක් නැහැ. එහෙනම් මෙන්න මේ වැඩේ හින්දා නෙවෙයි මෙතන ඔබ මෙච්චර කල් පීඩා වෙන්නේ දුක් විඳින්නේ. මේ ලෝකේ කණාපල්ලමක් ගහලා කණාපල්ලම හරියයිද වරදින්ද කියලා අපි බලන් ඉන්නවද නැද්ද? පින්වතුනි එහෙනම් පුදජ්ජනය කියන්නේ මොකද්ද? කණාපල්ලමක් ගහනවා භයානකම. මෙන්න මේ ගයනක කණාපල්ලම ගහලා දුක් විඳලා මැරෙන එකට කියන පුදජ්ජනය. පින්වතුනි අපි ගිහින් තියෙන මලකෙවල් වල ඇරියට කැන්දන් එනකොට මැරිච්ච ඒවා අපි ගිහින්. දැන් මම උන්ගේ ප්ලෑන් තිබුණාද එහෙම මිනි දැන් හෝම් කමින් නෙමෙයි උන්ට යන්න වෙන්නේ. පිටුදින මිනි අරයි යන්නේ අපි දන්න පැත්ත ඉබ්බගම පැත්තේ කොල්ලේ මාතරේ කදා දෙයක් පදිනවා. ඔක්කොම වැඩ ඉවරලා කැන්දන් යනකොට මනමාලික කරකට මන යනවා. අන්තිමට ගෙදර මේ හෙඳ ලෑස්ති වෙන පාට වඩු ගහලා පිටුදින ලෑස්ති අන්තිමට ඔක්කොම සුදු පාට කරනවා. මොකද මේ මලකේ මේ ළඟදී යමලකේක වෙඩින් එක කරන් දවස් දෙකක්ද තුනක්ද කියලා. 14 වෙඩින් එක 15 හෝම් කමින් 16 මනමාලි ලිදේ 17 මිනිහ කොට ගත්තා. ලක්ෂ 10ක් 15ක් විතර කරලා වෙඩින් එක කරන් දෙවනි දවසේ මුන් දෙන අරන් වෙන අරගෙන ඉඳේ පයි. වැඩේ ඉවරයිද? දැන් මේ ඔබේ දුවට පුතාට ඔක වෙන්න බැරිද? පිටුදින ඔබ වැඩේ තේරුණොත් සතුටු වෙන්නේ ළමයා බන්ධන්න නෙවෙයි මහාන වෙන්නේ. පුතජ්ජනියෝ දරුවෝ බන්ධන්න සතුටු වුණාට ආරේ කිරිය නම් පිටුදින දරුවා මහාන කරන්නයි සතුටු වෙන්නේ. අපි දන්නවද වෙන මොන හෙලකෙදියා පාත් වේ කියලා මොකාටද සාධිකයක් තියෙන්නේ? කන්දන් දවස් බැලලා දවස් අවුරුදු කීයක් ඉඳී කියලා දිවුවද වෙන ගෑනු පත්තේ යන්න බැරිද වෙන මිනිත්තු පත්තේ යන්න බැරිද පින්වතුනි හේතු කෝටියක් තියෙනවද මේ ගොඩනගන එක විනාශ හේතු කීයක් තියෙනවද කෝටි ගාණක් තියෙනවා ඉතින් එකම එක හේතුව කර්ම ශක්තිය එහෙනම් මේ කර්මයට හොඳක් වෙන්නත් පුළුවන් කර්මයට නරකක් වෙන්නත් පුළුවන් ඔය දෙකෙන් එකක් කරන්නේ මොකද්ද වෙන්නේ
එහෙනම් පිටුරු කිසිම හවුවරණක් නැතුව ප්ලෑන් එකක් ගාලා වැඩක් කරලා අන්තිමට මහා දුක්ඛයක් මහා ගින්න. දැන් ඔබ අඬපුව මතක් කරන්න පිටුරු මේ ජීවිතේ. ඔබ ඔය ඇලුම් කරන එකට පහර වැදිලා නේද යන්නේ? දැන් ගිය 21 වෙනිදා අප්‍රේල් 21 මෙතන අපි කවුරුත් ඇදී ඇඬුවේ නැහැ. අනේ අපොයි කිව්වා. අපරාධ කිව්වා. හැබැයි අපි ඇඬුවේ නැත්තේ ඒ තුන්දිය බනේ අපේ එකෙක් හිටියේ නැහැ. හිටියනම් අපිත් ඇඬනවද නැද්ද? එහෙනම් අපරාධ කිව්වේ මොකක්ද? අපරාධය පස්සේ වාගේ. පරාර්ධය ඌ කලින් කරලා අපි. එන විදිහට පරාද වැඩක් කරලා දිනවා හතරේ කට්ටියත් එක්ක එකතු වෙලා ඒ පරාද වැඩේ හේතුව ඵලය තමයි අපරාධය. අපරාධයට ලක් වෙන්න උනාද නැද්ද? දැන් ඔබේ දරුවා එහෙම කළා නැහැ කියලා සාධික. එහෙනම් හොඳට මතක තියාගන්න මරපෙවුන්ට මැරෙන්න වෙනවා. පිට්ටු හදපෙවුන්ට පිට්ටු වෙදෙන්න වෙනවා. මගුල් කඩපෙවුන්ගේ මගුල කැඩෙනවා. දූෂණය කරපෙවුන්ට දූෂණය වෙන්න වෙනවා. දැන් දේයම දූෂණය කළා මලා කට්ටියම කෑ ගැහුවා. අරුව මර උල තියන්නත් හැදුවා. පින්වතුනි ඔබ දැක්කද දේයව දූෂණය කළා මරලා ඒක? ඔබ ඒක දැක්කද? පින්වතුනි ඔබ ඒක දැක්කම දේය හොඳයි කියයිද? දේය පව් කියයිද? ඒ කියන්නේ ඔබ නිතරම දැක්කේ භාගයයි අපරාධය තමයි අපරාධය. පරාර්ධය තමයි කලින් එක. ඒක අපිට පේන්නේ නැහැ. ඒක ඒ දෙන්නගේ ගනුදෙනුව. එහෙනම් මේක දැකපුවා විතර ඔයාලට නැහින්නේ නැහැ. රහතන් වහන්සේලා මේ ලෝකෙම කන පිට ගැහුවා තුන්නාන්දරට මාත්‍රයක් කම්පාවක් නැති ඒකනේ. මේ ඇත්ත දැකලා දකින්න නැති කාණේ ගහපු එකාට ගහන්න යන්නේ. මරන්න ආපේක මරන්න යන්නේ. බැන්නෝ බයින් යන මේ ධර්මතාවය දකින්න නැතුවනේ. එහෙනම් පිටුද මෙන්න මේ වගේ මහා විභාග කොට අපි දන්නවද මුන් සංසාරේ මොනවා කරලා අපි වුන්ද කියලා. දැන් මේ ළඟදී අම්මා කෙනෙක් කතා කරනවා මේ පන්න පිටිය පැත්තේ. එකම දුව පවුල. පේරාදෙණිය විශ්වවිද්‍යාලේ අන්තිම අවුරුද්දේ ඉන්නවා ෆයිනල් අන්තිම සෙමස්ටරේ ඉන්නකොට. කොල්ලෙක් එක්ක යාළුවා. ඒකෙත් ඉඳලා කොල්ලෙක් එක්ක යාළුවා. ඒක අන්තිම කාලේදී ඉගෙනගෙන දැන් ඉතින් එළියට ඇවිල්ලා බැඳ ගන්න ඉතින් යන්නේ. මූත් කොල්ලෝ ඉතින් බල්ලෝ වගේ මූ තව කෙනෙක් ඉන්නේ නැති තමයි මේකෙත් එක්කත් යාළුවා. කොහොමද මේකේ ඔය දේශනයක් කරලා එනකොට දකින්නවා මේ කොල්ල තව කෙල්ලෙක්ගේ අතින් අල්ලලා යනවා. පේරාදෙණිය ඉච්චි. මේක උමුත් හොයන්නේ නැතුවලා පයින් පොච්චි. පවුලේ හිටපු එකම කෙල්ල මැරිලා. දැන් මිනිහේ වලවල අම්මට ඉන්න බෑ. කෝල් කරනවා වටේටම හිත නිවාලා. ඔයාත් මගේ නම්බරෙත් තිබිලා මටත් කෝල් එකක් ආවා අම්මට. අනේ ආහුදුර මගේ හිත නිවන්න. මං ගෝ අම්මට දින හදිස්සිය රෝග කරන්න බෑ අම්මේ. ඔය ගනුදෙනුවක් තියෙනවා. මරපු එකී මැරෙනකොට ඒකට උදව් කරපු එකීට දුක් වෙන්නේ. ඕකයි ධර්මතාවය. එහෙනම් මෙතන හතරේ එනකොට අපි ගේම් ගහන්න උදව් කරලා තියෙනවා. අනේ හොඳයි කියලා අනුමෝදනය වෙලා තියෙනවා. මෙන්න මේ අනුමෝදන් වීම නිසා එයාට දුක් විඳිනවා. මං ඒ අම්මට කිව්වේ අම්මේ මට එක දෙයක් කියන්න. අම්මා හිතන විදියට ඔබ දුක් වෙන්නේ නැහැ. මොකද පෙර අත්භවයක ඔය දුවයි අම්මා එකතු වෙලා තව දුවකුයි අම්මකටයි දුක් දීලා තියෙන්නේ. එහෙනම් එදායි අම්මා විඳපු දුකක් ඇද්ද ඒ දුක අම්මට විඳින්න වෙනවා. හැබැයි මම එක උපදේශයක් දෙන්නම්. අම්මා ආපහු ඔය වගේ බබුව බැලෙන දුකකට කැමති නැත්නම් මීටපත් එකෙක්ටවත් හිතින්වත් ගින්නක් දෙන්න. ඔච්චරයි අපිට කරන්න පුළුවන්. විභාගේ නවත්තන්න පුළුවන්ද බුදුහාමුදුරන්ට? පින්වතුනි අපි මේ බෝම්බෙන් බේරෙන්න හදනවා. අපිට ඉතින් දන්ත ධාතුන් වහන්සේගේ පිහිට ඇරෙන්න. ශ්‍රීමා බෝධිය පිහිට ඇරෙන්න, බුද්ධ ධම්ම සංඝ පිහිට ඇරෙන්න, දෙවියන්ගේ පිහිට ඇරෙන්න වෙන පිහිටක් තියෙනවද? ඕක කී ඉතින් මෙහිදී බුදුහාමුදුරුවෝ වැඩ ඉන්න කාලේ අපිට ඉන්න එක දන්ත ධාතුන් වහන්සේ 49ක් ඉන්න. ජීවමාන බුදුහාමුදුරුවෝ ඉන්න ඇද්දි දන්ත ධාතුන් වහන්සේලා 49ක් වැඩ හිටියා. ඔරිජිනල් ධර්ම දැන් අද කියන කට්ටියක් විකෘති බල කියනවා. එතකොට එදා විකෘති බලක් නැහැ නියම ධර්මයක් තිබුණා. පිටුදින එදා හිටිය වැඩිපුර රහතන් වහන්සේලා ආර්ය උත්තමයෝ නියම මහා සංඝ රත්නයක් වැඩේ. නියම ශ්‍රීමා දැන් අද ශ්‍රීමා බෝධිසත් කට්ටියක් රන් කට්ටියක් කියන ලංකාව තව කට්ටිය කියන ඉන්දියාව කියලා. හැබැයි එදා නියම ඔරිජිනල් එකක් තිබුණාද නැද්ද? එහෙනම් මේ සියලු දේම ඔරිජිනල් වල තියෙද්දි සියලු දෙවි දේවතා බුද්ධ දාතනේ පිහිට ලබද්දී සියලු රැකවරණ තියෙද්දි බුදුහාමුදුරගේ අම්මගේ පැත්තයි තාත්තගේ පැත්තයි යුද්ධයකට වැටෙනවා. ශාක්‍යයේ කෝලියෝ ටික ඇවිල්ලා යුද්ධ කරන්න එනකොට පළවෙනි පාර උන්වහන්සේ යමා මහ පෙළාර පාලා පළවෙනි පාර නවත්තුනා. දෙවෙනි පාරත් මග ඉඳලා නවත්වනවා. තුන්වෙනි පාර බැලුවා. තුන්වෙනි පාර උන්වහන්සේත් අයින් වෙනවා. කෝලියෝ ටික ඇවිල්ලා ශාක්‍යයෝ ටික විතර සමූල ඝාතනය කරනවා. ළමයාගේ පටන් මරලා දානවා. මහාන වෙච්ච ටික විතරයි ඉතුරු වෙන්නේ. ලක්ෂ ගණන් බැලුවා. මරලා යන ගමන් උන් හිතේ ජයගත්ත කියලා ගගක් අයිනි ගගක ඉරුක ජය පැන්මුණා.
බීලා මුන් ටික නිදා ගන්නවා වැල්ලෙම ගඟ ගලලා මුන් ටිකක් ගහ එක රැයකින් අම්මගේ පැත්තත් ඉවරයි තාත්තගේ පැත්තත් ඉවරයි ලක්ෂ එකක්. දැන් උන්වහන්සේට පුළුවන් වුණාද බේරගන්න? දැන් එන මේ දන්ත ධාතු උන්වහන්සේ ඇවිල්ලා අපේ ළමයා බේරයි. පුළුවන්. මං ඒකයි මේ ජීවමාන දන්ත ධාතු උන්වහන්සේලා 49ක් 40ක් ඒ ශ්‍රී මුඛයේ වැඩ හිටියේ. කෝ බේරුවද? උන්වහන්සේ බැලුවා ඇයි මුන් මෙහෙම ඝාතනය වුනේ? බලනකොට පෙර අත්භවයක දීවර ගමක දීවරු එක්කහුව වෙලා මදුන් මරුපේකේ විපාකය දැන් පිටුදේ එකට යන්න උනා. එනං ගිය 350 එහෙම එකක් නෙමෙයි. පව් තමයි. අපරාධය තමයි. අපරාධයම තමයි. භාගයයි අපි දකින්නේ නම් ඇත්ත දකින්න. පූර්ණ වෙලා දකින්න. අන්නේ දාන පිටුදේ මේකේ මේ හොඳයි කියන එකක් තියෙනවා. එහෙනම් පිටුදේ අපි මේ ලෝකෙ හෙල් මලක් දන්නේ නැහැ. මේ පටිච්ච සමුප්පන්නව පහළ වෙන ක්‍රමවේදය හරියට දන්නේ නැතු. පිටුදේ මතක තියාගන්න අපේ නියපොත්තක් ඇදනම් ඒකටත් පටිච්ච සම්පන්න හේතුවක් තියෙනවා. බල්ලෙක් කළු බල්ලෙක් ඉන්නවා. ඔය කළු බල්ලගේ එක ලොමක් තියෙනවා සුදු. ඕකටත් හේතුවක් තියෙනවා. ඒකෙදි මතක තියාගන්න තථාගතයන් වහන්සේට ආවරණයක් නැහැ අනාවරණ ඥානෙ මුගේ මයිල් ගහ සුදුනේ කියලා කියන්න පුළුවන්. පින්වතුනි එහෙනම් මේ සතර ගනුදෙනුවේදී ගේම් ගහපු උන් ටික එකතු වෙන්න බැරි. ඒක කර්ම ශක්තියක් විපාක දෙන්න ඈත් කරලා බෑ ලං කරලා දෙන්න. දැන් ගෑණී මිනිහගේ විපාකයක් තියෙනවා. ගෙවා ගන්න ඈත් කරලා පුළුවන්. පින්වතුනි ඕකට තමයි මේ ලෝකේ තියෙන්නේ ආදරය කියලා දෙන්නේ. කට්ටිය ඕකට හිතනවා නුපුරුදු ඔබදුටු පළමු දිනේ තුපුරුදු ලෙස දැනුණා කියලා නයින්නද. පින්වතුනි ගිය පාර ගහපු කර්ම ගනුදෙනුව මේ පාර වෙන්නේ ඒ වගේ. ඔය පොඩි උන්ට දිත්ත බෙහෙත් දෙන්න බැරි වුණාම උපක්‍රමයක් ඇදිලා චොක්ලට් ලේයර් එකක් දානවලු බෙහෙත් පෙත්. එතකොට මේ පොඩි උන් දන්නේ අර බෙහෙත් පෙත් එක ඉන්නවා ඉතින් වැඩේ වෙනවා. එහෙනම් මෙතන ඔය චොක්ලට් ලේයර් එක තමයි ඔය දිත්ත බෙහෙත් දෙන්න ආදරේ කියන්නේ. එහෙනම් අපි ඒක දන්නේ නැතුව ඉතින් හොඳයි කියලා වටිනවා කියලා ලං කර ගන්නවා. සමහර පෞල් මිනිකුත් දරුවෝ හින්දා, ගෑනු හින්දා, මිනිස්සු හින්දා නැත්තර නැති වෙන්නේ නැද්ද? සමහර උන් හින්දා හරියනවා. එහෙනම් ණය ගත්තේ උන් එනවා ණය දීලා යන්න. අපි ණය වෙච්ච උන් එනවා ණය අරන් යන්න. එහෙනම් මතක තියාගන්න අම්මා වෙන්නේ, තාත්තා වෙන්නේ, නෝනා වෙන්නේ, මහත්තයා වෙන්නේ, ළමයි වෙන්නේ, විශේෂයෙන් නැන්දම්මා ලේලි වෙන්නේ. ඔය සංකාර ගන්නද? දැන් ඕකට බෑ කියලා හරියනවා. එහෙනම් මෙතන මේක අපි දන්නේ නැතුව මරන්න උදව් කරලා දිනනවා නම් අර මරුපේකා මැරෙනකොට අපිට හුල්ලන්න වෙන්න බැරිද? දැන් මේ කනා මේ කතන්දරේ දැක්කගෙන ඕවට සතුටු වෙනවද පැත්ත බලාගෙන දුවනවද? පින්වතුනි මාළුවා හැම කනකොට ඌ හැමාත් එක්ක ඔක්ක දකින්නවා නම් හැම කනවද? එහෙනම් මූට මේ හැම පෙවුන් නැතුව හොඳ කෑමක් තියෙනවා කියලා දැක්ක කෑමක් ඇති කෑම ඇති කැමති වුණා කෑමක් කියලා. දැන් මූ කැමති උනේ කෑමකටද හැමකටද? කෑම දැන් හැම කාලවලට හොඳක් වුණාද? එහෙනම් ඔබේ මරණය සමාන දුකක් වුණා. දැන් ඌ හැම කෑවා. ඌ කෑම අපි කාම කාගෙන. ඔබේ වෙනසක් තියෙනවද? මට හොඳ එකක් හම්බුණා කිව්වද නැද්ද? ප්‍රියමනාප එකක් හම්බුණා උඩ පැන්න මල් ගැහුවා වෙඩි ගැහුවා අන්තිමට දන්නේම නෑ මනුත් එක පොරි ගහලා අයින් කරන්න උනාද නැද්ද? පිටුදේ ගේනකොට උඩ පයින් එක ගෙනියනකොට උඩ පයින්නවා. පොළොවේ වක්කකා කෑ ගහනවා මට පේන්නේ පිටුදේ අර කොම් පිට්ටු ගහන පොඩි එකාගේ මේ මහා එකාගේ වෙනසක් මට පේන්නේ නෑ. හිතන් ඉන්නේ මහා වුන් කියලා වැඩි හිටියෝ කියලා. මොකද පිටුදේ බුදුහාමුදුරුවෝ ගොන් වැඩ කරන්නේ උන්ට වැඩි හිටියෝ. මේ බුද්ධ දාදනේ වැඩි හිටියෝ කියන්නේ පිටුදේ කෙස් පැහිච්ච උන්ට නෙමෙයි. ගොන් වැඩ කරනවා නම් උනුත් අන්ධබාල පුතඥයි. පින්වතුනි අම්මා තාත්තා 7 අවුරුදු මෙලෝදයක් තේරෙන්නේ නැති ළමයා මහාන වෙච්ච දාට වදින්නේ. එතන වැඩි හිටියනෝ ධම්ම තාත්තා දරුවෝ. ඒතර මේ බුද්ධ දාතනේ වැඩි හිටියෙක් වෙන්නේ වැඩුණා වූ ගුණයට හිටියා. වැඩි හිටියා. මේ ගුණය වැඩුණාට පස්සේ හිටිනවා. ඔය දුවන ගති, රිය කරන ගති නෑ. රිය අරිය වෙනවා. රිය අරිය රෝධ නිරෝධ. එහෙනම් මෙච්චර කල් රෝධ කර යන ගමනක් තියෙනවා. රිය කර යන ගමනක් තියෙනවා. දුවන ගමනක් තියෙනවා. යන ගමනක් තියෙනවා. අන්නේ යන ගමන, සරණ ගමන, සැරිසරන ගමන නැසුවා. සරණ අසපු ඉඳගුවා සරණ. රිය අරිය කරපු ඉඳගුවා ආර්ය. රෝධ ටික නිරෝධ කරපු ඉඳගුවා නිරෝධ. එහෙනම් මේ වැඩිච්ච ගුණයට හිටිච්ච ඉඳ තමයි වැඩි හිටියා කියලා කියන්නේ. කෙස් බැහුනට නෙමෙයි. දැන් මම මේ පොඩි උන්ගේ කොම් පිට්ටු දෙල්ලමේදී වෙන දේ කොම් පිට්ටුව හොඳට හැදුනොත් මුන්ට එන සතුටේ උඩ පයින්. කොම් පිට්ටුව කැඩුනොත් මුන් බිම බෙදලා යනවා. දැන් ඒ පොඩි එකාගේ මේ මහා එකාගේ වෙනසක් තියෙනවා. මේක හැබැයි මහාචාර. මේ අපහාස කරනව නෙමෙයි. පිටුදුරේ මහාචාර නෙමෙයි මේ ලෝකෙම මහාචාර කිව්වත්, ලෝකෙම දොස්තර කිව්වත්, ලෝකෙම ඉංජිනේරුවෝ කිව්වත් මේ වන ටික දන්නේ නැත්නම් මතක තියාගන්න හෙටම ගොඩෙක් කියලා.
මහා ආර්යචාර්ය. මහාචාර්ය. කවුද මහාචාර්ය වෙලු? මහා උත්තමේ. බුදුහාමුදුරුවෝ. ඒ මහා ආර්යචාර්යයට ආවා වූ ආර්යචාර්ය ආචාර්ය. කවුද ආචාර්ය? රහතන් වහන්සේ. එහෙනම් නියම මහාචාර්ය වෙන්නේ නියම ආචාර්ය වෙන්නේ රහතන් වහන්සේ. ඉතින් අපිට ඔය සබ්ජෙක්ට් එකක් මොකක් කරේ ඉතින් ෆලෝ කරලා ඒකෙන් ආචාර්ය මහාචාර්ය කමක් නැහැ ජීවත් වෙන්න මොකක් කරේ හොරගන්න. ඔය ඒගොල්ලෝ හොයාගත්තේ කවුරු හරි ලිය පොත්වල ලියපු ටිකක් බලලා ඕවා පාඩම් කරලා පෙතුන ඉතින් ඔය විභාග දීලානේ ඔය කරන්නේ. ඉතින් අපිත් මාත් විශ්වවිද්‍යාලේ ගියා ගිහි කාලේ. ඉතින් අපිත් කලේ ඔය දෙනවා වෙන්නේ පොත් ටික බලාගෙන ඉන්න කියලා ඒ පොත් ටික බලාගෙන ඒ ටික ඔළුවේ තියාගෙන දික්තෑම වල ලියනවා. උන්ගෙන් අං ගත්තා. උගෙන් ගත්තා ඌ ගත්තා උගතා. එහෙනම් උගත්තු කියන්නේ මොකද? මොකෙන් කිහරකින් අරගෙන. හැබැයි බුද්ධිමතා කියන්නේ කොහොමද? එහෙනම් මෙන්න මේ භවයේ උදුරන වැඩමුළු වල දැක්කනම් මේ හට ගන්න හැටි උපාද වය දැක්කනම් උපදින හැටි දැක්කනම් සමුදය වෙන හැටි දැක්කනම් නිරෝධය දකින්න. එහෙනම් මේ සතරේ වැටෙන්නේ කොහොමද? මේ සතරේ හැටි කොහොමද? පිටුදේ මේ සතරේ හැටි තමයි මේක. මේ මනුස්සයෙක් කියලා කවුරුත් අතීතුවේ නැත්te ඒකනේ. අපි දුක් විඳිනවානේ. කටු කනවනේ. දැන් ඔබේ ජීවිතේ මම පොඩි එකෙක්ව කියන්න ඕනේ නැහැ නේද? ඔබ කන කටු ටික මොන තරම් කට්ටක් කනවද? අර බල්ල මස් කටු කනවා. කට්ට කාලා හැරිලා බෑ ඉන්න අන්තිමට කරගත්ත දෙයක් තියෙනවා. ළමයි වෙනුවෙන් කට්ට කනවා. රස්සා වෙනුවෙන් කට්ට කනවා. දැන් ළමයි හදාගෙන සැප විඳපු අය නැහැ. කතාවද බෙදලා සැප විඳපු අය අත. ඒක උන්න නෑ උත්තර මම කියන්නේ. මම දන්නව නෑ මම 35ක් වෙනකන් 35ක් වෙනකන් මං ගිහි ගෙදර හිටපු ඉඳ ඕකේ නෑ කියලා දන්නවා. මොකද නැත්තම් මගේ ප්ලෑන් එක තිබුණේ මොකද හොඳ ටයි එකක් දාලා හොඳ වාහනයකුත් තරක් හොඳ ලස්සන කෙනෙකුත් ඉස්සරහා දිහා යන්න. මං ටයි එකකුත් ගත්තා වාහනයකුත් ගත්තා. අර ඉස්සරහා ගෑන් යන්න ඉන්න එක ගන්න ඉතලා බණක් ඇහුවා. බණ ඇහුවෙත් මේ මහ ලොක්කෙක් නෙවෙයි. අටවත් පාස් නැති කම්මලක වැඩ කරන බාස් කෙනෙක්. මං ඒකනේ මං කිව්වේ මම හෙන වැඩ කියලා මං ඉතින් ඉන්නේ. එදා මං දැනගත්තා මං හෙන ගොඩෙක් කියලා. අර අටපාස් වෙච්ච ළමයි මනුස්සයාගේ අටවත් පාස් නැති අස්සනවත් හරියට බැරි මනුස්සයාගේ වණ ටික මම මහාන කරන්න තරක් ප්‍රබලව. මේ ලෝකේ ඇත්තේ මනුස්සය වණ කියනද? මේ මං කියන කතන්දරේ තේරුම් ගන්න මෙන්න මේක අපි මේ හිතනවට වැඩිය මේ අර මාළුවගේ හැම දැක්කරන් පිටුදේ මාළු හැම කන්නේ වගේ මේ ලෝකේ මේ ආදීනව දැක්කනම් පිටුදේ මේවපත් දෙයයි මේ ආස්වාදී ආදීනව දැක්කනම් කවුද පිටුදේ කිට්ටු වෙන්නේ? මේ හොඳ ලස්සන මල් වාස් එකක් තියෙනවා. ඒක හොඳ ලස්සන තෑගි පෙට්ටියක් විතර තියෙනවා. හිතන්න දිලිසෙන්න ලස්සන රැපින් එකක් දාලා රිබන් දාලා ලස්සනට හදලා. මං කියනවා මේ හොඳ වටින තෑග්ගක් ගෙනවා කැමති කෙනෙක් ගන්න. පිටුදින හොයලා බලන්න නැති උන් මේකට පෙරේතෙකුට ඇවිල්ලා බදා ගන්නවා. හැබැයි මං ගෙනලා තියෙන්නේ ඇතුලේ බෝම්බයක් අටවපු පෙට්ටියක්. මේක පිටුදින හරියට විදලා බලලා ඇරලා බලපු කෙනා බෝම්බේ දැක්කොත් ලඟ වෙනවද දුවනවද? ලඟ වෙනවද දුවනවද? ඒක බලපු නැති මොට්ටයෝ ටික ඉතින් මොට්ට නම් කොහොමද විදින්නේ? මොට්ටයට විදින්න බෑ. විද්දොත් විද්‍යාව, විද්දේ අවිද්‍යාව. දැන් මෙන්න මේ ලෝකේ ප්‍රියමధుර බව දැකලා මේ උඩින් පේන පොත්ත දැකලා හොඳ එකක් හම්බුණා කියලා සතුටු වෙන්නේ උන්ට පුතඥය කියලා. මෙන්න මේක විදලා බලලා අනේ මේකේ තියෙන භයානක බව දැක්කනම් අර මාළුව පිටුර ඇමාත්‍ය තියෙන කොක්ක දැක්කනම් අදත් මාළුව ජීවත් වෙනවා වගේ මෙන්න මේ ආස්වාදයේ නිසා මේ ප්‍රිය ස්වභාවයේ මధుර නිසා අපි වැටෙන අනාථභාවයේ දන්නේ නැතුව හොඳ වැඩක් කර කියලා හිතාගෙන මුළු ජීවිතේටම ශෝක පරිදේව දුක්ඛ දෝමනස සංඝාරෙම අනාථ වෙන්න හේතු හදා ගන්නවද නැද්ද? ජාතිය හොඳයි ප්‍රිය මధుර ස්වභාවයේ තියෙනවා හැම හොඳයි ඒක. හැබැයි ජාතිය ඇමාත්‍ය තියෙන කොක්ක වගේ ජාතියත් තියෙනවා ජරා මරණයක්. දැන් ළමයි ජාතියට ජරා මරණයක් තියෙන හින්දා නේද ඔබ බය වෙන්නේ? දැන් ළමයාට පිටුදේ හැදුවමයි උඩ ඌ පොලේ ගහුවත් මුකුත් වෙන්නේ නැහැ. බෝම්බ නෙවෙයි පරමාණු බෝම්බයක් වුණාත් ඌට මුගේ මයිල් ගහකට වෙනතක් වෙන්නේ නැහැ. එහෙම එකෙක් හැදුවනම් බයෙන් ඉන්න ඕනේ. අනේ මූ බොරුව වැදිලා මොකක් හරි වෙන්න ඕනේ. නහරයක් පුපුරලත් වෙන්න ඕනේ. අර මෙන්න මේ ළඟදී මම හොරණ බැද්දේ දානකට ගියා. 9 පන්තිය වෙනකන් ඉංග්‍රීසි මීඩියම් වලින් ඉගෙන. පන්තියේ පළවෙනි. මුගේ නහරයක් වෙනස් වෙලා ස්නායුවක් වෙනස් වෙලා මූ දැන් රොබෝ කෙනෙක්. අම්මා තාත්තා අඳුරන්නේ නැහැ. හැන්දකින් මොනවා හරි කටට දැම්මොත් ගිලිනවා. කොමන්ට් එකේ ගිහලා ඉඳුවොත් වැසිකිලි යනවා. නැත්තම් ඇඟේ යනවා. පුටුවේ තිබ්බොත් බලන් ඉන්නවා, ඇඳේ තිබ්බොත් උඩ බලන්. කිසිම ආන්සර් එකක් නැහැ. මිනිහක් වගේ කාට් එක තාම වැඩද. මේ 10 9 පන්තියට යනකම් ඉංග්‍රීසි මාධ්‍යමේ ගමේ කුට්ට ඉංග්‍රීසි කවා ටිකක් ලොකුයි. ඉංග්‍රීසි මාධ්‍යයෙන් ඉගෙනගෙන පන්තියේ පළවෙනි යවෙයි. මේ හොඳට හිටපු කොල්ලා. දැන් පිටුදුම හෙල්ලෙන්නේවත් නැහැ. දැන් ඕක දකින්නවද පිටුදේ කවුරු? මං ඒකද කිව්වේ අරුන්ට ප්‍රෑනක් තිබුණේ නැහැ ළමයාගේ වාර්ත කුලේ කරන්න. හැබැයි දෙපි බෙක් එකක් ගහන්න, බෝරුව ගහන්න, බෑන්ඩ් එක ගහන්න ප්‍රෑන් තියෙනවා.
එහෙනම් මෙන්න මේක අර දකින්න විමුදනේ මේ ප්‍රිය ස්වභාවයේ මధుර ස්වභාවයත් එක්ක අපි හොඳ જાති කියලා හිතුවර ළමයි જાති, නෝල්ලා જાති, ගෑනු જાති, මාර්තුරු જાති, වාහන જાති, ඇඳුම් જાති, කෝන් જાති, ලැබ් જાති ඔය ඔක්කොම જાති. එහෙනම් මෙන්න මේ જાතියකට විමුදනේ ජරාව මරණයක් තියෙනවා නම් අපි ගෙනාපු දවස් ඉඳන් ලං කරගත්තේ නම් දවසේ ඉඳන් අපි ඉන්න වෙන්නේ දැපෙන්න දුකේ. එහෙනම් ළමයි ඉන්න හැමෝම ඉන්නේ දැන් බයක නෙවෙයි. කැඩෙයිද, බිඳෙයිද, ලෙඩ වෙයිද, මැරෙයිද, සහනන්ලා ඇවිල්ලා කඩලා බෙදලා ලෙඩ කරලා මරලා දායි. තියෙනවද නැද්ද ගින්නක්? එහෙනම් වෙච්ච නැති උන් වෙයි කියලා ගින්නක ඉන්නවා. වෙච්ච ගෙදරකට ගිලවන්න දැන් උන් පොළොවේපත් කරනවා. වැඩේ වෙලා ඉවර ගෙවල් ටික දැන් විදියකින් පස්සේ හූල්ලනවා. කම්මුලේ අත තියාගෙන ගෙවල් තුනෙන් කොයි ගෙදරද හැපෙන්නේ? වෙච්ච නැති උන් ටික වෙයි කියලා ගින්නක වෙච්ච ටික උන් ටික පොළොවේපත් කරනවා. වෙලා උන් ටික හූල්ලනවා. දැන් කොයි ගෙදරද හැප? දැන් ඔබ ඉන්නේ ගෙවල් තුනෙන් එකද? දැන් හැප විදින්න ගියේ කාල හැප විදිනවා. එන හොඳ જાතියක් කියලා ගෙනාවා ජරා මරණ තියෙන જાතියක්. දැන් එපා කිව්වත් බෑ කිව්වත් එන්නේ සැපද ශෝක. එහෙනම් ಜಾති තියෙන තැන ජරා මරණ තියෙනවා. ජරා මරණ තියෙන තැන ශෝක පරිදේව දුක්ඛ දෝමනස තියෙනවද නැද්ද? තියෙනවද නැද්ද? එහෙනම් ಜಾති තියෙන තැන ජරා මරණ තියෙනවා නම් ජරා මරණ තියෙන තැන ශෝක පරිදේව දුක්ඛ දෝමනස තියෙනවා නම් මෙතන අත උත්තන ජරා මරණ නැති ගියක් තියෙන්නේ. මේ කියනවා ඇන්නේ නැද්ද? එළියට ඇනවද මේ කියන්නේ? ඉතින් අද උත්තරේ දී කියන්නේ මේ හැම එකකම ජනවරද? දැන් මූණකට බලපුවා මේ වෙන එන පොස් වගේ වෙන්නේ කට්ටිය. ඒ කියන්නේ කට්ටියම උඩින් ඔබේ යටින් එන හැබේ. අර පට්ට බාරනේ මට මතකනේ වෙඩින් එකකට ගිය දවසක්. ඒකෝදේ වෙඩින් එකකට යන දවසට අපි කරන්නේ ඇත්තද පට්ටපල් බොරුවද? දැන් ඔබම දන්නවනේ ඔබව රවට්ටන්නේ. මමත් කියන දේ අවුරුදු 35ක් වෙනකම් මේ අන්තිමට යාළුවෙක්ට අත්සන් කළා තමයි ඇවිල්ලා මහනුනේ. උන් දෙන්න නම් තාම අවුලකට ඉන්නවා. වෙඩින් එකට යන දවසට අපි දැන් මනමාළුණත් එදාට මන් නිකන් ටූ මච් වගේ නේද? දැන් ලක්ෂ ගාණක් වියදම් කරනවනේ එදාට අන්දා ගන්න. තේරුන්නේ නැද්ද? ලක්ෂ ගාණක් දීලා එදාට අන්දා ගන්න නැද්ද? අන්දා ගන්නවා. අපිට තියෙන ටික අන්දාගෙන ගිහිල්ලා පැයක් දෙකක් රඟපානවද නැද්ද? අනේ ගෙදර ඉන්නකොට දොර රෙද්දෙත් මූණකට පේන එක එදාට ටිෂු තියාගෙන උලනවා. කොහොම කොහමරි පැයක් දෙකක් ඉතින් ඕවා දකින්නේ උන්ට හිතනවාද මුන්ට ප්‍රශ්න කියලා හිතන්නේ දිව්‍ය ලෝකෙන් බහැලා. හැබැයි ගෙදෙට්ට ඇවිල්ලා බලන්න ගෙදෙට්ට අරදාර ආපහු ඒ ටික විදි කරලා පරණ පුරුදු යක්කු දෙයි ඉන්නවා. අර බල්ලෝ මක්කටු කනකොට ඉඳන් අනිත් බල් වලට කවදාවත් හිතනවාද මුන් මෝඩ බල්ලෙක් කියලා? හිතනවාද වින්දුරි? නෑ බල්ලෙක්ට මක්කට්ටක් ගන්නවා මුගේ මෝඩකමට හිතනවා මේක කෑවම බඩ පිරනවා කියලා. මෝ කනවලු කවදාවත් ඇති වෙලත් නෑ බඩ පිරලත් නෑ මුකුත් වෙලා නෑ අන්තිමට උගේ කට කැපිලා විතරයි. ලේ ගල කනවා අනිත් ඒවා හිතන්නේ දැන් මේක අරු මහ මෝඩ බල්ලෙක් කියලාද? ඌට හොඳ කෑමක් හම් වෙලා ගියා. මොකද්ද හිතන්නේ මේකද? ඌට හොඳ කෑමක් හම් වෙලා නම් මූව පන්නලා මේක ගන්න ඕනේ කියලා නේද හිතන්නේ? දැන් මෙතන ඕකමල වේද අපිට වෙලා තියෙන්නේ? වටේ පිටේ උන් ටිකයි නෑදෑයෝ ටිකයි මුන් ඔක්කොම හිතන් ඉන්නේ අපිට හරි ගිහිල්ලා කියලා. හැබැයි අපි කන කට්ට දන්නේ ඇන්නේ. අත උදල් බලන්න මෙතන කටු කන්නේ නැති අය. ඔව් උදාට දෙන්න පුළුවන්. පොඩි එකාට පුළුවන් අනිත් එකට පුළුවන්. දැන් හිතන්න ඔය පොඩි එක්කන හරි. දැන් මේ කාලයක් අපිට තිබුණ නැද්ද? ඒතර ඔය කාලේ අපි නිදාතේ ඉන්නේ නැද්ද? නිවිලා නැනතිලා අපි හිටියද නැද්ද? එහෙනම් මේ පොඩි කාලයක් තියෙනවා අපි නිවිලා නැනතිලා හිටියා. ඒ නිවිලා නැනතිලා හිටිය මග දැන් කො? ඒ මගට අපි උගුලක් දාගත්ත නේද? නිවෙන මගට වැඩිච්ච උගුලට කියනවා මගට උගුල. මගුල. දැන් මෙතන ගින්න වැටෙනව කියන්නේ නේද? එක ලෙඩයි එක මරණේ දීච්ච එක රැප වැඩි කරගන්න එක දෙක කළා. දැන් උට ලෙඩ දෙකයි මරණ දෙකයි. දැන් දෙන්නට බෝරින් වෙනකොට දෙක තුන කළා. දැන් ලෙඩ තුනයි මරණ තුනයි. ඉතින් පොඩි එකාට පාළුයි කියලා තුන හතර වුණා. මලගේ දැන් මඩු වැඩි උනේ මගුල්ද මලගේවත්? පටන් ගන්නේ මගුලකින් වැඩි වෙන්නේ මගුල්ද මලගේවත්? ඉතින් දැන් පෙවුලවල ඉන්නවා කැඩෙයිද විදෙයිද බැරෙයි. එහෙනම් ಜಾති තියෙන තැන ජරා මරණ තියෙන හින්දා තමයි ජරමර කියන්නේ. ඔය ಜಾති නැති තැන ජරා මරණ නැහැ. එතන තමයි අජරාම. එහෙනම් ඔහේ ජරමර මේ අද කොහෙද මේකද නරදිලා තියෙන්නේ? කොහෙද නිවිලා තියෙන්නේ? දැන් එහෙනම් මොකද්ද මොලයක් තිබුණා නම් තියෙනවා නම් ජරමර දෙන ಜಾති වලට මම මගේ කියන්න හොඳද නරකද? ජරාමයි මරණේ තියෙන ಜಾති වලට මම කියන්න මගේ කියන්න අයිතිවාදිකම් කියන්න හොඳද නරකද? නරකයි.
එහෙනම් ජර මරදින ಜಾති වලට මම මගේ කියන්න හොඳ නැහැ. හා වෙන්න මුහු වෙන්න හොඳ නැහැ. හා වෙන මුහු වෙන අයට කියනවා හාමු කියලා. ජර මරදින ಜಾති වලට හා වෙන මුහු වෙන එක දුරු කළොත් කියනවා හාමු දුරු කියලා. තේරුන්නේ නැද්ද? එතකොට වැඩිපුර ඉන්නේ හොඳින් හාමුලා ටිකද හාමුදුරුලා ටිකද? ඒකද අපිට කෑම ටික නොමිලේ. අඳින්න නොමිලේ, ඉන්න තැන නොමිලේ, තියන්න නොමිලේ. ලෙඩ වෙනකම් බලන් ඉන්නවා බෙහෙත් තරක්. දැන් අපිට තියෙන පහසුකම් ටික ගැන අන්තිමට නිදාසෙත් ඉන්න එකක්. දැන් ඔබට නිවනක් තියෙනවා. ඔබ කන කටු ටික උදේ පාන්දර නැගිටලා 4යි 5යි රෑ 12 වෙනකම් ඔබ ඒක දැප විඳලා තියෙනවද බලන්න එක දවසක. ඔබ දවසක විදින ගිනි ටික මම පෙන්නන්නද? 4ට 5ට නැගිටින්නේ හැපෙන්න දුකෙන්ද? 4ට 5ට නැගිටලා අම්මේ රෑ 10 11 වෙනකම් වැඩ ටික කරන්නේ හැපෙන්න දුකෙන්ද? දැන් රස්තාවට යන්නේ අත උද්දන්න හැපෙන්න රස්තාවට යන්නේ. කොහොමද? පඩි දවසට නම් යනවලු හැපෙන්න. පිටුදේ හැප තියෙනවා. දැන් ටයි ඇතුව කොලන් ටයි ඇතුව කොලන් එකෙක්වත් අත උද්දන්න පුළුවන්. පිටුදේ රස්තාව හැපද්ද දුක? ඉතින් ඔෆිස් එකට ගිහලා 8යි 8:00 වැඩ වලට ගිහලා 9 වෙනකොට 5 වෙනකම් වැඩ කරන ඕවර් ටයිම් කරොත් ඊටත් එහායනවා තෝඳ ගගා ගියේ එක ගදක ගහනවා ඊටද භාගෙට කරලා ගෙදර ආව එකමත හොද ගත්ත මොනවා හරි ගිල්ලා නාට්‍යයක් නිවුස් ටිකක් බලලා බලාවගේ ආපහු නිදා ගන්න. ඒ හෙට උදේට ආපහු දුවන්න තියෙනවා. දැන් මට එක දවසක් ගෙවිලා දැන් දැප විඳපුවා ටික මට කියන්න. කොහොමද හැප? ඔය ඔබේ එක දවසක්. ඔයගේ දවස් 7ක් සතියයි. සති 4ක් මාසෙ මාස 12ක් කවුරුද්දයි. දැන් අවුරුදු කීයක් ඔයගේ ගෙවුවද? ඔක්කොම හිතන්නේ දැප විඳින්න. ඉස්සරහට ළමයි ටික ලොකු කරන් දැප විඳින්න. ළමයි ලොකු කරන් දැප විඳපුවා ඉන්නවා. ගෙවල් හදන් දැප විඳින්න. ගෙවල් හදන් දැප විඳුවා ඉන්නවා. පෙන්ෂන් ගිහිල්ලා දැප විඳින්න ඉන්නවා. පෙන්ෂන් ගියාම ගේනම් වැඩ ටික කරලා මල ගේනම් ටිකක් පිළිවෙලට කළා. වෙනනම් මන් දකින්නේ නැහැ ඔක හොඳ. ඕක කරන්න එපා කියනවා ඉතින් කරගන්නේ ඔබට බෑනේ මෙතෙන් එන්නේ. එහෙනම් පිළිදෙන හා වෙන මුහ වෙන එක දුරු කළා නම් ආම දුරු වෙනවා. එහෙනම් මෙන්න මේක දකින්න. කට්ට කාලා අන්තිමට කරගත්ත දෙයක්වත් නැහැ. අර බූරුව කැරට් අලේ පස්සේ ගියා වගේ කියලා මට කියන්නේ. බල්ලෝ මක්කටු කනවා වගේ බූරුව කැරට් අලේ පස්සේ දන්නවද මේ කතාව? දන්නේ නැද්ද? හරි දැනගන්න ඕනේ සාමුකාරයත් දෙන්න. පින්වතුනි අද වාගේ අද කාලේ වගේ යාන වාහන නැති ඉන්න. ඉතර ඔය බඩු අදින්න බර අදින්න අරන් දෙන්නේ බූරුව. බූරුව පින්වතුනි අපි වගේම තමයි එන කම්මැලි එන ඇට්ටරයි. දැන් බඩු අදින්න මුංග හීල කරගෙන අල්ලගත්තර පිටේ වැන්දට මුං යන්නේ නැහැලු කම්මැලිකමට ඉන්නවා. යන්නේ නැති ඉන්න මුංග ඉතරහට ගන්න බූරුවගේ අයිතිකාරය උපක්‍රමයක් යදනවා. මොකද්ද පිටුදේ උපක්‍රමේ මුගේ පිටේ බඳිනවලු කෝට්ටක් ඔය බටලියක් වගේ රිටි කෑල්ලක් ගානලා ඉතරයන් බඳලා අඩි 3-4ක් මූණ පේන්න කොනක් තියනවලු ඉතරහට. මීට පස්සේ පිටුදේ බූරුව ආතම කෑමක් හොයාගෙන ඇවිල්ලා ඉතරහ කොනේ ගෙල්ලනවා. බූරුව ආතම කෑමක් තමයි කැරට් කියන්නේ. කැරට් අලයක් ගාන හොඳට සුද්ධ කරලා එල්ලුවාම මේ බූරුව හිතනවලු ඉතරහට ගියාම කැරට් අලේ හම්බ වෙනවා. මූ හෙල බූරුවෙක් නේද? දැන් මුගෙම පිටේ වැදලා තියෙන කෝට්ටේ තමයි කැරට් අලේ වැදලා තියෙන්නේ. මූ දැන් ඉතරහට යනකොට කැරට් අලේ ඉතරහට යනවද නැද්ද? දැන් පිටු බඩු ටික නම් ඉස්සරහට යනවා. අන්න අයිතිකාරයට ඕන දේ වෙනවා. දැන් මූට මේ බර ටික බඩු ටික දුක් ටික මතක නැහැ. ඉස්සරහට යනවා කැරට් ඇලේ ගල හිතාගෙන කාන්තාර පහු කරගෙන හැතැම්ම දිය ගානක් එන කට්ටක් අකා යනවලු ඉස්සරහට. දැන් හම්බුවේ. කොහොම ගිහිල්ලා පිටුතුන කොයි වෙලේ හරි බඩු ටික ඕන දැන්ට ගෙනිච්චට පස්සේ බඩු ටික බාලා කැරට් ඇලේ ගලවලා දෙනවලු ඌරුවට කන. ඕක තමයි මේ ඌරුවගේ කතාව. පින්වතුනි මේ බූරුවට නම් කැරට් අලේ හරි ගම්මුණා. මං අනික කියන්නේ ඒක හිතාගෙන. ඒ බූරුවට කැරට් අලේ හරි ගම්මුණා. අනිත් එක මොකක්ද? මේ බූරුවට කැරට් අලේවත් තියෙනවා. පව් කියලා හිතෙන්නේ නැද්ද මොකද? ඒතර හොඳම බූරුවගේ සම්මානය අපිට කාටද? අරු දුක් විඳරගේ උඩ ප්‍රතිඵලයක් තිබුණා. දැන් මම කියනවා හෙට ඉඳන් චක්‍රලේඛයක් ගහනවා. මේ රටට රජයේ පොඩ්ඩක් දැන් ප්‍රශ්න එහෙම වෙච්ච ඉතින් වන්දි ගෙවන්න තියෙනවා. ආදායම් නැහැ. ඉඳ හෙට ඉඳන් පඩි නැහැ. හෙට ඉඳන් වැඩට යන අද උතන පඩි කැන්සල් ඔක්කොම. එහෙනම් පඩිය නැමැති කැරට් අලේ වැදගෙන ඔබ දවස් 25ක් 30ක් ගාටනවා බේනවා. පිටුදේ ළමයා නැමැති කැරට් අලේ වැදගෙන ඔබ හෙට කට්ටක් කරනවා බේනවා. ගේ නැමැති කැරට් අලේයක් වැදගෙන ඔබ ලෝන් දාගෙන කන කට්ට බේනවා. වාහනේ නැමැති කැරට් අලේ වැදගෙන ඔබ ලීසින් දාගෙන ෆිනෑන්ස් දාගෙන කන කට්ට බේනවා. හැබැයි කට්ට කාලා අන්තිමට බූරුවට වෙච්ච දේවල් තුනන කටු ගොඩක් කාලා ඉස්සතින් මැරලා ගියා. බල්ලට වෙච්ච දේ වගේ බූරුවට වෙච්ච දේවල්.
එහෙනම් මෙන්න මේ ලෝකෙ පිටුනේ ඔන්න ඔය ಜಾති වල අසාරත්වයේ වැටුණා නම් අනිසී කියලා තේරුණා නම් දුක්ඛම් බයට එන බය වෙන්න ඕනේ දුකක් ඇටියට දකින්න ඕනේ කියලා තේරුණා නම් ඕකට මම මගේ කියන්නේ නැහැ. ඒකයි මම කිව්වේ ආ වෙන මුහ වෙන එක දුරු කළා. ආමුදුරු වෙලා නිදහසේ ඉන්න තිබුණාද නැද්ද? තිබුණාද නැද්ද? එහෙනම් ඒක වැරදුනේ මොකද? ඒක බැරි වුණේ මොකද? ඒක කර්මෙද? මොකක්ද එහෙනම් මට කියන්න හේතුව? ඔය හෙන කට්ටක් කාලා දුක් විඳලා නිෂ්ඵල වැඩක් වෙන්නත් නිදහසේ ඉඳලා ඵලයක් ලබා ගන්නත් දැන් මේක පිටුනේ ඵලයක් නේ මේකේ තමයි ඵලය යන්නේ. ඔහේ නිෂ්ඵල. ඵල ටික තියෙන්නේ මෙහෙ. ඔහේ තියෙන අපල. දැන් අපලයි කියවට හරිනවද? අපලේ හදාගන්න. එහෙනම් පිටු මොකක් මට කවුරු හරි කියන්නේ වැරදිච්ච දන්න. දුක් විඳින්න කට්ටියකට වෙද්ද වුණා කට්ටියකට ඒ දුක අඩු වුණා. වැරදිච්ච දන කාට හරි කියන්නේ. ටක් ගාලා කියන්නේ අමාරු ප්‍රශ්නයක් නෙවෙයි. මොකද උකට හේතුව? ඇහෙන්නේ. මොලේ නැතිකම හරි ගොංකම ආවන්නේ. හරි මම ඔකට සිංහලෙන් කියන වචනයක් චී කියන්න ඕනේ එකක් මරු කියලා. කැඩෙන බිඳෙන ලෙඩ වෙන පපුව පැලෙන දුක් දෙන පොළොවේ පත් කන්න වෙන ශෝක පරිදේව දුක්ඛ දෝමනත් ඕන මොහොතක උපදින්න ඒකට පුළුවන් ඒකට කියන්න ඕනේ චීද මරුද? චී කියලාද මරු කියලාද? ඇහෙන්නේ නැහැ. හැබැයි ඔබ කිව්වේ මොකද්ද? මරු. චී කිව්වේ නැහැ. චී කිව්වනම් ඕක වරනවා. වර්ජනය කරනවා. චී වැරුවොත් චීවරේට යනවා. ඉතින් මරු කියපු අය තමයි මැරි කරන්නේ. මරු කියලා මැරි කළා පස්සේ දැන් මැරි ගෙවනවා. මැරි ගන්නකොට හැපි වුණාට පස්සේ හැපි ඉන්නවා. කියන්නේ නම් හම්බුන් නැත්තම් පයින්නවා ගගේ කියලා මාසයක් ගියාම කියන තෝ හම්බ වෙලා තමයි ගගේ පයින්නුනේ. ඇත්තෝ කරේ වේද? ඒකද කට්ටිය මැරි කරන්නේ සැපටද දුකටද? සැපට. එහෙනම් මැරි කරලා හැපි දුක ගැන අහන්න ඕනේ නැහැ. මැරි කරන්නේ සැපට හිතන් ඉන්නේ දිගටම සැප ටිකේ. පෙළටම සැප ටික රස විඳගෙන යන්න පුළුවන් වෙයි. පෙළටම රස ටිකේ කියලා හිතන්නේ. හැබැයි කැඩෙනකොට, බිඳෙනකොට, ලෙඩ වෙනකොට, මැරෙනකොට, කුඩි ගන්න, වැටුම් ගන්න, කඩේ යන්න, පොලේ යන්න, ක්ලිනික් යන්න, සීට්ටු තල්ලි, පන්ති තල්ලි, පොලිස් තල්ලි, අතු ගන්න, පිය දාන්න, අත් කරන්න, උයන්න, පියන්න, කවන්න, පොවන්න, මුම් පන්ති දුවන්න, මුණ්ඩ බෙහෙත් දෙන්න, මුණ්ඩ ඉස්කෝලේ වන්න, මුම් පන්ති යවන්න. ඔය චුට්ටයි කිව්වේ. ඔය ටික පෙළට ආවොත් රහද වහද? ඇහෙන්නේ නැහැ. ඇහෙන්නේ නැහැ මට. පෙළට වහ આવොත් මොකක්ද? මන්ද. යන්නේ පෙළට රහ ගන්න. හැබැයි පෙළට එන්නේ වහ. පෙළට වහ එනවට කියනවා පෙළ වහ. දැන් තේරුණාද වචනේ? දැන් පෙළට රහ එන ඒකද පිටුද ඔළුවෙන් ඉඳ ගත්තත් ඒ පිටුදේ මතක ගන්න ඔබ ඔය ටිකෙන් දැපවින්දොත් බොරු වෙන්නේ බුදුආව. යද නිච්ඡං තන් දුක්ඛං යන් දුක්ඛං තදනත්තා කිය මේක. තනිකරම බොරුවක් වෙනවා. එහෙනම් මෙන්න මේ යථාර්ථය දකින්න ඇත්ත දකින්න. පෙළට රහ ගන්න ගියාට ආවේ නෑ පෙළට ආවේ වහ. ආවෙම වහ ආවහ. වෙන්ුණේ වහ විවාහ. වහකුයි හෙලේකුයි වාහේ. දැන් වාහයක් කියනවා හරි විවාහයක් වෙලා හරි ආවාහයක් කරගෙන හරි ඔය මොන ගෙහිල් මලක් කරගෙන හැපෙන් ඉන්න එකෙක් ඉන්නවද? එංගලන්තයෙන් එන්න පුළුවන්. හැබැයි පෙලෙනවද නැද්ද? දිව්‍ය ලෝකෙන් ආවත් පෙලෙන්න වෙනවද නැද්ද? පිංගුසි වහන්න අපිට වෙච්ච දේ හෙන වටන එකක් කියලා හිතාගෙන අපිත් කරගත්ත දෙයක් උඩ පැලලා මල් ගහලා වෙඩි ගහලා ගෙනල්ලා තියෙන්නේ කැමති දේ පවත් ගන්න පුළුවන් එකක්ද වැහැරෙන එකක්ද? කැමති දේ පවත් ගන්න පුළුවන් එකක්ද වැහැරෙන එකක්ද? ගේන දවසේ නම් දීයෙන් දීයයි. ඇයි මේක එකක් අප් කරන්න ඉන්නේ? මේක කියන්නේ අපි කර්ම ශක්තියෙන් හදපු එක. මේ ටික. මේක එකේ අඩුපාඩු තියෙන හින්දා පොඩ්ඩක් අප් කරගන්න. මේක අප් මේකප් කරලා ලස්සන ජුවලරියක් දාලා ලස්සන ඇඳුම් ඇඳලා ගේන එක දෙන්නම කැමති කියන්නේ නැත්නම් එක පැත්තට අසාධාරණයක් වෙනවා. තියෙන්නේ හැබැයි බහුවදාට මේකප් ටික අයින් කරලා ජුවලරියක් ටික අයින් කරලා සාමාන්‍ය ඇඳුමක් ඇඳලා ඊයේ තියෙන්නේ 101 වෙනවද 90 ගණන් වෙනවා. 80 ගණන්ටත් බහින්න පුළුවන්. අංගනේමනේ දැන්දී. දැන් එක දවසකට අගේ වැඩි වුණාද අඩු වුණාද වැඩි වුණාද? අවුරුදු 10ක් යනකොට කට උත්තරවත් තියෙනවා. ඉතින් 35ක් විතර ඔක අටෝකට ඉන්නවා. කොච්චර කළත් 40 වෙනකොට හොරා අහුවෙනවා. කන්නාඩි දාන්න වෙනවා 40 ඇඳිරි එනවා. 45 දී කොච්චර රැක්කත් කොණ්ඩේ දෙනවා. 50 වෙද්දි දත් හැලෙනවා. 55 දී දත් හැලෙනවා. දත් හැලිලා, කෙත් හැලිලා, ලොම් හැලිලා, කකුල් බැලලා, කොරල ඇවිල්ලා, කොරකොතු ඇවිල්ලා 65 වෙනකොට කර කුට්ටම් වෙලා.
70 වෙනකොට පොළොවටත් පත් වෙලා. දැන් කොහොම ගෙනාව එක? හොඳ රූපයක් කියලා ගෙනාව. පහට සුව දෙන්න. පහ කියන්නේ ඇහැ කන නාසය දිවකය. මෙන්න මේ පහට සුව දෙන්න එළිය රූප ශබ්ද ගන්ධ රස පහස කියලා. හොඳ රූපයක්, හොඳ ශබ්දයක්, හොඳ සුවඳක්, හොඳ රසක්, හොඳ පහසක් කියලා ගෙනාව. පහට සුව පහසු. පහට සුව දෙන්න ගෙනාවට රූපේ දිරුවා. ෂෝක් කටහඬ ගේන දවසේ මුල් කාලේ කනේ මීපැණි දානවා වගේ දැන් ওই කියන්න බෑ වෙවුලනවා. සද්දෙත් අවුල් වෙනවා. ෂෝක් සුවඳ මුල් කාලේ පිච්ච මල් දුවද අරලිය දුවද රෝද මල් දුවද ඉතින් ඉතින් රං කලක් ගෙනාවා කියලා දැන් කිට්ටු වෙන්න බෑ හංගන්න. සුවඳත් අවුල් අනේ අතකකා හිටියා හරි මනීතය සපයි කියලා දැන් නිකන් කොරපතුවට ගන්නවා. කොරල ඇවිල්ලා කොරපතු ඇවිල්ලා කරකුට්ටක් වෙලා ගේනකොට දිලිසෙන එක දැන් මේනිලා කිට්ට දින්න පුළුවන්. දැන් පහට සුව දෙන්න ගෙනාවු එක සුව දෙනවද අවුල් වෙනවද? පහ අවුල් වුණොත් මොකද්ද කියන්නේ? පහ අවුල් පවුල්. කට්ටිය පවුල් වෙනවද නැද්ද? දැන් මේ පෘතජ්ජන එන ගොම් කියලා තේරෙන්නේ නැද්ද? පෘතජ්ජන. ඒකෝදින අද මේ බණේ කියනකොට මම එන මීහරකෙක් මම නම් එන එළදෙනා තේරුණොත් බෞද්ධ. නැත්තම් මට දෙන අමුම ගොනෙක් කියලා. උණ්ඩ තමයි පෘතජ්ජන. මේක නිත්‍යයි දුකයි අත්තයි කියනවා නම් ඒ තරක් ගොනෙක් විතර මේ තුන් ලෝකෙම නැහැ. මෙන්න මේක දකින්න අචින්ති තම්පි භවති චින්ති තම්පි විනාශති කවදාවත් කැමතිසේ පවත්ත ගන්න බැරි නම් පිටුදේ පෙලෙන්න වෙනවා හිමිවීමත් එක්කම මම මගේ කියන මොහොතත් එක්කම මහා පෙලීමකට බයකට දුකකට වැටෙනවා එහෙනම් මෙන්න මේ જાතියකට අයිතිකාරයෙක් වෙන සෑම ජීව දෙනාම සැපෙන්නේ මේ කෙලවර කරගන්නේ දුකෙන් ශෝක පරිදේව දුක්ඛ දෝමනස්යකින් එහෙනම් පිටුදේ අපි මේ කරන වැඩේ උඩ පැනලා දගල්ලා මොන විදිය කළත් මල් වෙඩි ගහලා කළත් බුදුහාමුදුරුවෝ අහන සාරද අසාරද දැන්වත් කියන්නේ දැන් ඔබ පැයකට වැඩි වඩාලා තියෙනවා සාරද අසාරද සාර්ථකද අසාර්ථකද නිසිද අනිසිද අත්තද අනත්තද නාතද අනාතද හොඳද එන ගොන්ද එන ගොන් කියලා තේරෙන්න ඕනේ වරන්න විතර පුතඥය උඩ පැනවන්න මල් ගගා ගෙනල්ලා වැහැරෙන එකක් දැන් මුළු ජීවිතේම එන කට්ටක් අකා කෑම අදිනවද නැද්ද කෑම අදිනවද නැද්ද හැබැයි ලෝකේ තියෙන හොඳම කෑමක් දැන් ඕක වැහැරුණාද නැද්ද එන වටින එකක් කියලා උඩ පැනලා මල් ගහලා වෙඩි ගහලා ලෙඩ වෙන එකක්ම ගෙනල්ලා දැන් හෙන කට්ටක් අකා බෙහෙත් අදිනවලු ලෙඩ වෙනවා කියලා ඒත් ලෙඩ වීම නැවතුණා ඒකද ලෝකෙම බෙහෙත් ගෙනල්ලා දුන්නා මේක ලෙඩ වුණාද නැද්ද එන හොඳ එකක් හම්බුණා කියලා හිතාගෙන උඩ පැනලා මල් ගහලා වෙඩි ගහලා ගඳ ගහන එකක්ම ගෙනල්ලා දැන් හෙන කටු කකා රත්තා කර කර තවන් ක්‍රීම් පවුඩර් ගිහින් හින්දවලු ගඳ නැතුව ඉන්නේ ඒකද ඔය වැඩේ ගොම් පාට් එකක් වෙන්නේ නැද්ද ඔබට දැන් මේ පුතඥය කරන වැඩේ වෙනවද කොච්චර කෑම ඇද්දත් ඇහැරෙනවා කොච්චර බෙහෙත් ඇද්දත් ලෙඩ වෙනවා කොච්චර සුවඳ ඇද්දත් ගඳ ගන්නවද නැද්ද දැන් මෙතන සුවඳයි පුළුවන් නම් අත උත්තර ඉතින් ඉතින් රන් කඳක් හම්බුණා කිව්වෙත් මගේ රත්තරන්ගේ ගෑණිටත් එහෙමයි මිනිහටත් එහෙමයි ළමයාටත් එහෙමයි යාළු වෙච්ච කාටත් එහෙමයි අම්මටත් එහෙමයි තාත්තටත් එහෙමයි ඔක්කොටම රන් කඳ හැබැයි රන් කඳේ කන හරලා බැලුවොත් රත්තරන්ද කලාලු කොබාන මේ පාර රංකලක් හම්බෙච්ච ඇදුත් මොන ගොන්නුද බින්ගොතුනි පොඩක් හොයලා බලන්න රංකඳ ළඟට ගිහලා කන හැරුවොත් එන්නේ කලාඳු රංකඳ උදේට බල නැගිට්ටාම ළඟට ගිහලා බැලුවොත් ඇත් දෙකේ තියෙන්නේ රිදීද කවද රංකඳට උඩ හිමිරිතාව හැදුනාම ඔය බටර් පාටට ගලන්නේ රසදියද හොටුද දැන් පිටුදේ රංකඳ දෙන එකක් හොඳ එකක් මට කියන්න අනිත් දැන් බලන්න ඕනද ඔය දැන් තුනයි පම්පෙන්නේ කනෙනොත් කුණු ඇහෙනොත් කුණු නාහෙනොත් කුණු කටෙනොත් කුණු කිහිලි ඉකිලි මල මුත්‍ර මාර්ග නම දොරකින් කුණු ගලන එක රංකඳ කරනවා නම් ඊට වැඩිය මෝඩේ පිත්තේ කන්දේ පාලේ ඉන්නවද මිගුදුනේ මෙන්න මේක දකින්න මිහිරි දේවල් එක්කුණොත් තමයි මීවිතක් කියන්නේ මధుර දේවල් එක්කුණොත් කියන්නේ මధు විතක් රසවත් දේවල් එක්කුණොත් කියන්නේ රස විතක් ඒතර ජීවිතක් කියන්නේ මොකක්ද තේරුණේ නැද්ද මිහිරි දේවල් එකතු වුණාම මීවිත නම් මధుර දේවල් එකතු වුණාම මధు විත නම් රසවත් දේවල් එකතු වුණාම රස විත නම් ජී එකතු වුණාම කියනවා ජීවිත මේ කැලණියේ පැත්තේ කොළඹට ළඟ ඉඳලා ටිකක් පොස් වගේ අය තින්නේ ඉඳලා මෙහි ජී කියන්නේ රත්තරන් වලට ඉතින් අපි නම් ඔය ගමේ කොටේ කොළඹ දිස්ත්‍රික්කේ තමයි බය අවිත්තා වෙන්නේ ඔය හංගල්ල පැත්තේ තමයි ගම. එහෙ ජී කියන්නේ තාම පොඩි උන් කක්ක කලාම කියන්නේ ජී කලා. එහෙ ජී කියන්නේ අසුචි වල. මෙහෙ කොළඹ පැත්තේ මේ කැලණිය පැත්තේ ජී කියන්නේ රත්තරන්. දැන් මම තේරුණා. දැන් ජීවිතක් කියන්නේ මොනවද? අසුචි වලින් පිරිච්ච විතක් ජීවිතක්.
කෙස්ලොම් නියදත් සම්මස්නාර ඇට ඇට විදුරු වකුගඩු හදවත අක්මාව මුත්‍රාදේ පිත්තාදේ දෙම තොටු කබ කලාදුරු දහඩිය අතුචි මුත්‍රා වුරුණු තෙල් දැවගේ රත්තරන් කියුණා රිදී කියුණා මුතුමැණි ගමවත් කියුණා ලිස්ට් එකක් කිව්වා කෑලි 32යි තියෙන්නේ ඕනම එකකේ කෑලි 32. හැබැයි පිරිමි හැඩේ ගෑනු හැඩේ කියලා දෙකක් තියෙනවා. පිරිමි හැඩේට බියදාත කියනවා ගෑනු හැඩේට බියවති කියනවා. පිරිමි හැඩේට ශාරුක් ખાන් කියනවා ගෑනු හැඩේට ආචාර්ය රායි කියනවා. දැන් දාපු නම මොකක් වුණත් මේක රංගදත්ත ජී කොට. දැන් ඔබත් මේ උඩ පැන පැන මල් වෙඩිත් ගාගෙන උත්තන්ගේ රංගදත්ත ජී කොට. ගූගොඩක් කියලා වෙන්නේ සයට වේද රස මුසුබත් කන්නේ ගඳට වේද ඇඟ සුවඳ කවන්නේ ලෙඩට වේති මේ මෙලෝ දතුන්නේ කුමට මීට දැපේ එකයි දිතන්නේ පිඟුදේ ඇත්තටම අපි සුවඳද ගඳද ගඳයි මම මේ සුවඳ ගහන්න එපා කියනෝ නෙමෙයි සුවඳ ගහපු එක හොඳයි මොකද නැත්තම් මෙච්චර ගොඩක් එකතු වුණාම ඔය ගඳ ටික එකතු වුණා ගෙට්ටව බඩහන්නේ මම මේ සුවඳ ගහන එක නවත්තන්න නෙමෙයි හදන්නේ ගොංගම නවත්තන්න කවදාවත් පිඟුදේ පිටින් සුවඳක් ගහලා මම සුවඳයි කියන්නේ ලෑස්ති වෙන්න එපා කවුරු හරි ආයෙම අහුවත් ඒකට හොඳ උත්තරයක් දෙන්න. උඹලගේ සුවඳ කොහොම වෙතත් ඔය ගහපු දුවන ඉන්න මේ ගඳ එන්නේ. ඕක නෙමෙයි ඇත්ත කතාව. පිඟුදිට සමන්ට ඔන්න එකක් විතර ඉවර කරලා ඇති. තාම සුවඳ කරගන්න පුළුවන් වුණා. ක්‍රීම් නම් බැරල් එක පැනලා ඇති. සුවඳ කරගන්න පුළුවන් වුණා. මේක සුවඳ වෙයිද පිඟුදි? එහෙනම් මෙන්න මේක ලගින්න අපි කොයිද පිඟුදිට නැති දේවල් අපි කොච්චර හිතන් ඉන්නව. සංකලක් නැති එකක් ලංකදක් කියලා හිතන් ඉන්නවා. සැප දෙන්නේ නැති එකක් සම්පත්තියක් කියලා හිතන් ඉන්නවා. දැන් මාන්න අපි මේ සාර එක අසාර එකක් සාරයි කියලා හිතන්නේ නැති දේවල් හිතාගෙන ඉන්නවා. කාටවත් රංගදක් හම්බෙලා නැහැ හැබැයි රංගදක් කියනවා. කාටවත් සම්පතක් නෙමෙයි හම්බෙලා තියෙන විපතක් හැබැයි සම්පතක් කියලා හිතන් ඉන්නවා. දැන් එහෙනම් හිතන්න නැති දේවල් තියෙනවා කියලා රැවටිච්ච උන්න තමයි පිස්සෝ කියන්නේ. ඔය පිත්තන් කොටුවේ වань පිත්තන් කොටුවට කියලා පොඩ්ඩක් ඌ කොළ කෑලි දාපු දාගෙන ඉන්නවලු සල්ලි කියලා හිතාන. ඔය බෝනික් එක්ක හරි කොට කෑල්ලක් හරි රෙද්ද ගොතාගෙන නලු ඉන්නවලු ළමයි කියලා හිතාන. පිගානක් කරේ කෝට්ටක් කරේ යනකොට රුරුම් රුම් ගග පැදගද ඉන්නවලු වාහනයක් කියලා හිතා. මෙන්න මේ නැති දේවල් දිනනවා කියලා රැවටිච්ච ඉඳා මූට පිට්ටු කියලා දාලා දිනන කොටුවකට. ඒකයි පිට්ටා කොටුවේ. හැබැයි ඉතින් පිට්ටා කොටුවේ ඉන්න පිටතර පොඩි chance එකක් තියෙනවා. මොකද්ද chance එක? ඌට කෑම බීම ටික ළඟටම ගෙනල්ලා දෙන්න. බෙහෙත් තේ ටික අතටම දීලා වතුර හෙකුත් දෙනවා. අඳින්න බලදින්න ඉන්න හිටින්න සියල්ල නොමිලේ දෙනවද නැද්ද? පිටුදුනේ නැති දේවල් තියෙනවා කියලා හිතාගෙන තව පිටේ කෙලියේ ඉන්නවා. ඒ පිට අපි විතර කෑම බීම එන කට්ටක් කාලා රත්තාවක් කරලා හොයා ගන්නවා. එන කට්ටක් කාලා රත්තාවක් කරලා ගෙයක් දොරක් හදා ගන්නවා. එන කට්ටක් කාලා රත්තාවක් කරලා බෙහෙත් තේ තල්ලි වලට ගන්නවා. එන කට්ටක් කාලා රත්තාවක් කරලා පොලිමේ ගිහලා ඇඳුම් පැදුම් ගේන්නවා. එතකොට මට කියන්න හොඳම පිටා ඉන්නේ කොටුවේද එළියේද? ඇන්නේ නැහැ. කොටුවේද එළියේද? කොටුවේ කාට ඔක්කොම ෆ්‍රී. හොඳම පිට කොහෙද ඉන්නේ? එළියේ පින්වතුනි. කොහේ ඒ පිට? ඌ තමයි මේ බඩහන්. ඔන්න ඔය පිට්ටු හොද කරගන්නේ දාන්න කියනවා බෞද්ධ කියලා. පින්වතුනි අපි මොකද්ද කරගත්තේ කියලා බලන්න. වටින එක වැඩ. මෙලොවගින්න, පරලොවගින්න, සසරෙගින්න වැඩේ කරදුන සතර පාගේ. මොකද්ද ඔබට කරපු හොඳේ කියන්නේ? ශෝක පරිදේව දුක්ඛ දෝමනස. එහෙනම් පිටුදුනේ මෙන්න මේක අපි දැක්කදාට මේ වැඩපිළිවෙල සාරයි කියන්නේ. එහෙනම් මේ ආදීනව දකින්න භයානක බව දකින්න පිටුදුනේ අපි සාරයි කියනවා. කන්නන් මෙන් විස අඹපල රිස්සේ මන් සන්තොස් කර කිමපල සෙස්සේ. පිටුදුනේ මනස සතුටු කරනවලු පුතඥය අඹයක් කෑව කියලා හිතාගෙන හැබැයි ඌ කාලා තියෙන්නේ විසක් තියෙන අඹයක්. ඒකේ පාටට හරි සුවඳට හරි රහට හරි රැවටිලා අඹයක් කෑවා කියලා හිතනවා සයනයිට් ඇතුලේ තියෙන. එහෙනම් තමාව කුණු කරන, කරන, විනාශ කරන, පහතට අදින මේ කියන බුදුහාඳුරු දුකයි කියලා ධම්මත කරපු යම් දුකක් ඇද්දී සියලු දුක් අඳට කොටු වෙන වැඩක් කරලා ඒක හරි වැඩක් කියලා හිතන් ඉන්නවනම් එයා ඉන්නේ විකෘතියේද ප්‍රകൃතියේද? ඒක නේද විකෘතියේ විකෘතිය. එහෙනම් විකෘති වෙච්ච ඥානෙට කියනවා විඥානෙ කියලා. ප්‍රകൃති වූ ඥානෙට කියනවා ප්‍රඥාව කියලා. එහෙනම් පිටුදුනේ මෙච්චර කාල මේ ලෝකේ අපි ගෙවලා තියෙන ප්‍රകൃති වැඩක්ද කරලා තියෙන්නේ විකෘති වැඩක්. ඔන්න විකෘතිය තේරුම් ගන්න. එතකොට විකෘති ක්‍රියාවට උන ඉච්ඡාව නිකම්ම බිඳේ. මේ ධාරයි කියලා තියෙන මොනතරම් අධාර වැඩකටද? මොනතරම් අනාථ වැඩකටද? මොනතරම් අනිසි වැඩකටද? එහෙනම් මෙන්න මේක දැක්කනම් දැන් වැඩේ නවත්තන්න බෑ. වැඩේ නවත්තන්න දැන් අපි නවත්ත ගත්තට 35 දී හරි ඔබට දැන් තවත් බැඳිලා. එහෙනම් වැඩේ නවත්ත ගන්න බැරුණොත් අනුම ගන්න දෘෂ්ටියවත් නැති කරගන්න.
යකෝ අපි මොනතරම් මේ කියන බණ ටික පිටුදේ තේරුම් ගන්න. අපි මේක මේ සුද්ධ සිංහලෙන් කියන්නේ. මට පාලි සංස්කෘත පුරුවන් ආමුදුරෙන් නෙමෙයි. මම මහලොකු බණකාරයෙක් නෙමෙයි. මට පාලිත් බෑ සංස්කෘතත් බෑ හේතුව මම 35 මහාන උනේ. පාලි සංස්කෘත ඉගෙන ගන්න ඕන පිරිවෙන්න යන්න ඕනේ. පිරිවෙන්න ගියොත් අනිවාර්යෙන් බින්දුවේ ඉඳලා යන්නත්. ඉතින් බෙදුන දැන් උකට වෙලාවකුත් නැහැ. එන ලැජ්ජයි බින්දුවේ ඉඳලා යන්නත්. මට දැන් ඔය මතකෙ ඉන්නේ නැහැ. මට දැන් 40ක් පැරලා. මට සිංහල පුළුවන් උපතින් කොළඹ විශ්වවිද්‍යාලේ සිංහල තමයි කරපු උපාධිය. සිංහල පුළුවන්. පාලියෙන් කියන්නේ ක වෙනවා, සංස්කෘතයෙන් කියන්නේ ෂ වෙනවා. මම ඕන සිංහලෙන් කියන්න. කැමති අය සාදුකාරයෙක්ද? සිංහලෙන් කියන්නේ කෙල වෙනවා. පාලියෙන් ක වෙනවා, සංස්කෘතයෙන් කියනවා ෂ වෙනවා, සිංහලෙන් කියන්නේ කෙල වෙනවා. දැන් වැඩිපුර තේරුනේ කොහොමද? දැන් සිංහල මදිද? දැන් කෙල වෙලා නැද්ද ඒක? මෙලොවත් කෙල වෙලා. පරලොවත් කෙල වෙලා. සතරත් කෙල වෙලා. කෙල වෙලා කියන එකේ තේරුම මොකක්ද? කෙල කියන්නේ උසස් එකක්ද පහත් එකක්ද? කෙල කියන්නේ තියාගන්නේවද විසිකරන්නේවද? වැඩක් තියනවද වැඩක් නැති ඒවද? වටිනේවද වටින් නැති ඒවද? හරයක් ඇති ඒවද හරයක් නැති ඒවද? එන විදිහට කෙල කියන්නේ වැඩක් නැති තේරුමක් නැති හරයක් නැති පහත් තුච්ච නින්දිත ඒවට කෙල කියනවා. එන අපිත් මේ හෙන මහලුකු වැඩක් කියලා කරලා තියෙන්නේ වටින වැඩක්ද වටින් නැති වැඩක්ද? හරයක් ඇති වැඩක්ද හරයක් නැති වැඩක්ද? තේරුමක් ඇති වැඩක්ද තේරුමක් නැති වැඩක්ද? සාර වැඩක්ද අසාර වැඩක්ද? එහෙනම් කරලා තියෙන්නේ කෙල වගේ වැඩක් නේද? කෙල වගේ වැඩක් නේද උනේ? කෙල නේද උනේ? කෙල උනේ. තේරුණාද කියුවේ? එහෙනම් කෙල වගේ රහත් බවට පත් වෙන්න වෙනවා නම් යම් වැඩ පිළිවෙලක් ඉන්න. ඒකට කියනවා කෙල වෙනවා. එහෙනම් මෙතන මොලයක් කලඳක් කරේ තියෙන කෙනෙක් කෙල වෙන බව දැක්කනම් කෙල වගේ වෙන්න වෙනවා කියලා දැක්කනම් ඒක තව දුරටත් කරන්න ඕනද නවත්තන්න ඕනද? කරන්න ඕනද වර්ජනය කරන්න ඕනද? කරන්න ඕනේද වරන්න ඕනේද? නිදි වරනවා වැඩ වරනවා වරනවා කියන්නේ නවත්තනවා. දැන් එහෙනම් කෙලත් වරනවා. කෙල වැරුවොත් කෙලවර. දැන් අපිට තේරුණා? එහෙනම් මෙන්න මේ ධර්මයේ තේරිච්ච කෙනා කෙල වෙනවද කෙල වරනවද? දැන් අප කැමති දෙයක් තීන්දුව කරා. කැමති නම් කෙල වෙන්න කැමති නම් කෙල වරන්න. මං කිව්ව පටන් ගන්නකොට පරීක්ෂණය නිරීක්ෂණය නිගමනය. දැන් ඔබේ නිගමනය මොකක්ද? කෙල වෙන එකද? කෙලවරලා මේකේ කෙලවර කරන එකද? එහෙනම් බිගුදුනේ මේ හිතන විදිය නිසා, කියන විදිය නිසා, කරන විදිය නිසා නේද අපි මේ සතරට එන්නේ? මෙන්න මේ ආස්වාදයක් තියෙනවා කියලා හිතාගෙන රැවටිලා. මේ දුක්ඛඳක් පහල කරන එකට අවිද්‍යාවෙන් කරපු සංකාරයේ හින්දා විඥානයක් හදාගෙන ඊට අනුව නාම රූප වෙලා සලආයතන වේදනා තණ්හා උපාදාන භව හදලා මේ මනුෂ්‍ය ජාතිය ගොඩනගා ගත්තා නම් අපි මේ පාරත් ඔය වැඩ පිළිවෙලම් කරන්නේ ඒ අවිද්‍යාවෙන් නම් ඔය වැඩ සංකාර කරන්නේ ආපහු මනුෂ්‍ය ජාතිය ගොඩනගනවද නැද්ද? මනුෂ්‍ය ජාතිය ගොඩනගනවගෙන ආපහු මේ කටුනික ආපහු ගන්න වෙනවද නැද්ද? ළමයිගේ විදිය බලන්න වෙනවද නැද්ද? ගෑණි වෙන මිනිස්සුත් එක්ක යනවා බලන්න වෙනවද නැද්ද? මිනිහා වෙන ගෑනුත් එක්ක බුදිනවා බලන්න වෙනවද නැද්ද? ළමයා කුඩු ගහනවා බලන්න වෙනවද නැද්ද? පිළිකාව හදා ගන්න වෙනවද නැද්ද? පිළිකාවට බයයි. පිළිකා හදාගන්න කැමති අතට. හැබැයි පිළිකා හැදලා එක හදන්න කැමති. දෙගොල්ලේ පිළිකාව නවත්තන්න බෑ විපාකේ. පිළිකා හදන එක නවත්තන්න පුළුවන්. මොනේද? විපාක නවත්තන බුදුහාමරන්ට විපාක දෙනවා 12000 කොන්ද රිදෙනවා ඔළුව කැක්කුව. ඒක නැවතුනේ නෑ උන්වහන්සේ. උන්වහන්සේ මේ බඳු මේ ජරාවන්න දෙන මේ ශෝක පරිදේව දෙන සතර ගමනයි නැවතුනේ. පිළිකාවට හේතු හදනවා. පිළිකාව විපාකේ. පිළිකනවා. පිළි කියන්නේ මොනවද? මස් මාළු නෙවෙයි පිළි කියන්නේ. රෙදි පිළි. රෙදි පිළි කරන්නේ වලින් කරන්නේ වහන එකද අරින එකද? වහලා තියාගන්න ඕන එක තමයි පිළි වලින් කරන්නේ. හැබැයි මේ වහලා තියාගන්න ඕන තැන් ඇරලා පෙන්නුවොත් පිළි වලින් කරන වැඩේ කා ගන්න. පිළිකා. අද පිළිකා යන තැන් ටික කොට ඔයලා බලන්න. වැඩි හරියක් පිළිකා යන්නේ ලිංගික ආශ්‍රිත ප්‍රදේශ නෙවෙයි. පියයුරු පිළිකා කියයි යටිපදේ පිළිකා කියයි මේ ලිංගික ආශ්‍රිත ප්‍රදේශ මුඛ පිළිකා යන්නේ කොහොමද? දැන් අද ගහනවා විට කෑවොත් දිගරට බිව්වොත්. දැන් ලෝකේ බලන සමීක්ෂණයක් කළා බලන්න. විට කාපුන්ට විතරද දිගරට බිව්වුන්ට විතරද මුඛ පිළිකා වෙන්නේ? දැන් දොස්තර මාත්‍රු ඉන්නවා බලන්න කොට හොයලා. දැන් අරුන්ට පිළිකාවගේ මුඛ පිළිකාවගේ කොහොමද? ඒකද මුඛය තමයි මේ ඔක්කොටම පටන් ගන්න. වචනේ දාන්නේ ඔක්කොටම රාගෙට, දේශෙට, මෝහෙට වචනේ දාන්නේ මොකද? මුඛේ එන මුඛයේ පිළිකා ඉන්නේ හිතු වෙන්නේ. එනම් පිළිකන වැඩ, ලැජ්ජ නැති වැඩ, රෙදි ගලවන වැඩ කර පියුන්ට සතරේ පිළිකාවට හේතු වෙන්නේ. ඉතින් ඒක හදලා දැම්මට පිළිකාව පොකුවද හරියනවා.
එහෙනම් මෙතන පිළිකා හැදෙන එක විපාකයේ පිළිකා හැදෙන කය හදන එක තමයි ධාම කියන්නේ. නවත්තන එක තමයි ධාම කියන්නේ. අවිද්‍යාව නැති තැන සංකාර නැහැ. එහෙනම් මේ වටිනවා සාරයි කියලා මේ බලන්න තියෙන්නේ හොඳ ඒවා අහන්න ඉමින්න ලෙව කන්න පහත ලබන්න තියෙන්නේ හොඳ වැඩ පිළිලා කියලා චන්දරාගේ තියෙනකන් ඇහැ කන නාසය උපදිනවා දිවකය උපදිනවා. එහෙනම් මේ උපදින තාක් මේ සතර දුක් විඳින්න යන්නේ. එහෙනම් මේ බලන්න තියෙන්නේ අහන්න තියෙන්නේ ඉමින්න තියෙන්නේ ලෙව කන්න තියෙන්නේ පහත ලබන්න තියෙන්නේ මේ ඇඟට ඉඳ ගන්න අනිසි දේවල් කියලා දැක්කනම් ච අන්ද ඡන්ද ඉවරයි රාග ඉවරයි ඡන්ද රාග ඉවරයි. අන්නේ දාරතර හේතු දැක්කන ඵලය නැහැ. රහතන් වහන්සේ මතු උපතකට යන්නේ නැහැ කිව්වේ ඒක. එහෙනම් අපි වින්ගොතනි තාම මේක කරනවද නැද්ද? අපි තාම මේක ලෝලෝ යනවද නැද්ද? එහෙනම් ලොවන්න ගිල්ල කර වෙලා ලෝකෙට එනවා. ලෝණ එකෙන් ඈතර වුණොත් ලෝකෝත්තර වෙනවා. ලෝණ එකට එකතු වුණොත් ලෞකික වෙනවා. අපි තාම ලෝණවද නැද්ද? අපි ලෝලෝ යනවා. ලෝව LOV ලෝව. ගම්පහෙන් ගෙන අම්පහේ ගොනා මේ ගම්පහ නේද? කැලණි. කියන්නේ මෙහි ගොන්නු දෙ ඉන්නවා කියලා මේ කවිය කිව්වේ. මෙහෙ විතරක් නෙමෙයි මේ කොයිද දින ඔය ගොන්නු ටික තමයි. ගම්පහ කිව්වේ මේ දින නැකුම්ල නෙමෙයි. ගම්පහ කිව්වේ පහකට ගම් වෙනවා. මේ ඇහෙන් කනෙන් නාසයෙන් දිවෙන් කයෙන් මේ රූප ශබ්ද ගන්ධ රස පහස කියන පහට ගම් වෙන නිසා. ඒ අවිද්‍යාවෙන් සංකාර වෙලා ඔය කරන වැඩපිළි ඔය හදන බවත් එක්ක ගොඩ නැගෙන જાතිය තමයි අත් જાති කන් જાති නාස් જાති දිවවල જાති කයවල જાති ගම්පහ නිසා අම්පහක් එන්නේ. එහෙනම් ඇත කන නාදේන මෙන්දි අම්පා ආදාගෙන දැන් අපි ආපහු අයින්නවද නැද්ද? එහෙනම් ආපහු ඒ ගොන් වැඩේ කළා ඊළඟ ඒ පහට ගම් වෙලා ඊළඟ අම්පා ආදනවද නැද්ද? එහෙනම් ගම්පහෙන් ගෙන අම්පහේ ගුණා කිව්වේ කවුද? අඳු බණ්ඩාරය කිව්වන්නේ ඒක තමයි. එහෙනම් එහෙමයි. එහෙනම් මේ බණ අහන්නේ බණ කියන්නේ ඔය ගොම් පැටියෙන් නෙවෙයි. එහෙනම් මම මේ පාර ඔය ගොම් වැඩේ කළොත් ඊළඟ ගොම් පැටියවත් හැදෙනවද නැද්ද? එහෙනම් මෙතන චීවරනවා කිව්වේ චීවරේට යනවා කිව්වේ ඔය ගොන් වැඩේ නවත්තලා. පුළුවන් නම් එන්න මෙතෙන්ට බැරි නම් උතරින් ඉඳන් කරගන්න. භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා පුළුවන් නම් ළමයින්ට හරි chance කරන් දෙන්න. පින්වතුනි දැම්මට කියන්න ඔබ වැඩියම සතුටු වෙන්න ඕනේ ළමයා බදින දවසටද මහාන වෙන දවසට. එන්නේ. එහෙම සතුටු වෙලා ළමයි මහාන කරුපයා දොස්ස. ඒ වගේ බලු වැඩ කරන්නේ නැහැ නේ මේ අම්මලා. අපි වැඩිච්ච වලටම වැඩියා. පිටුදේ පුදජ්ජනයා දන්නේ පුදජ්ජන වැඩේ විතර. මගේ ගෙදර මේ කොල්ලෝ හතරක්. දෙන්නෙක් මහාන වෙලා. මගේ මල්ලි මට එක්කලා වහන් වුණා. එයා මහාන වෙලා 28යි මං 8යි. ඔය 28ට පිටුදේ අපේ අම්මා අඬලා තියෙන්නේ. එයා මහාන කරපු දවසේ. අවුරුදු 28කින් අඬලා. එයා ගැන හරි සතුටින් ඉන්නවා. දැන් හොඳට වැට්ටික් කරලා යනවා. පිටුදේ පන්සලට ගියාම මේ මල්ලිගේ අම්මට වැඩිය වයසක උන්දලා ඇවිල්ලා වදිනවා. බුදු පුතෙක්ගේ අම්මෙක් කියලා. හරි සතුටින් ඉන්නවා. මං ඉන්න 35ක් ගිනි කෑවා. මොකද මේ අපේ වැඩ වැඩි යාළුවෝ වැඩි දන්නවනේ කොළු කාලේ 35ක් කොළු කාලේ නෙමෙයි. මෙහෙට 25 ඉඳන් අපි හිටියනේ ඕකේ. වාහනේට නැත්නම් අම්මා ඉතින් මූ හැප්පිලා මැරේ. මොකද අපි හිමින් යන්නේ නැහැ. පාටි එකට ගියොත් ඉතින් අම්මා මූ බීලා මැරේ. ට්‍රිප් එකක් ගෙවුම් ගියොත් මූ කට්ටියත් එක්ක නාන්න ගිහලා මැරලායි. ඔය මියුසිකල් ෂෝ එකකට ගෙවුම් ගියොත් මූ කුටි කාලා වෙඩි කාලා මැරේ. ඒ හින්දා අපේ අම්මා මං ගැන නිතරම හොයනවා. පැයෙන් පැයට කෝල් මං එනකන් කන්නේ නැහැ නිදියන්නේ නැහැ. අපිත් කොහොමද 12 වෙනකොට ගෙදරට එනවා. අම්මා අන්තිමට කාලත් නැහැ නිදියුත් නැහැ. කතා කරලා තෝ කොහෙද ඉන්නේ මක් කරනවද එන්නේ ඕකමයි යන්නේ. දැන් අවුරුදු 8ක් තිස්සේ අම්මගේ මට මාදකට කෝල් එකක්. එදා හැම පැයෙන් පැයට කෝල් දීලා ආපු අම්මා ඇයි මට මාදකටවත් කෝල් කරන්නේ? දැන් අම්මට බයක් නෑ විතරයි. මේ වෙලාවේ බණ කෑදි. මේ වෙලාවේ දාන කෑදි. පාංග පුලෙන් නැත්තම් ආමුරු පන්දලයි. දැන් මං කෝල් කරලා අහනවා අම්මා කොහෙද ඉන්නේ? එතකොට නේ ආන්දරේ අයියාගේ දුව ධනියම නැහැ. නව ලෝකෙට ආව බෙහෙත් ගන්න. මල්ලිගේ දුව වැටලා කකුල ලෝක කියලා වෙද මහත්තයා ගියා බෙහෙත් පදින්. ආන්දරේ අයියාගේ කඩේට අද හොරු බැලලානේ. යන්න උනා පොලිසියට. අනේ ආන්දරේ මල්ලිගේ ගෑණි මට අද හොඳටම බැන්නානේ. මං කල්පනා කළේ මුන් දෙන්නත් මහාන වෙලා හිටියනවා. අපේ අම්මට ගින්නක් තියෙනවද? තියෙනවද? ඒකද මගේ මල්ලි මල අවුරුදු දෙකකට කලින්. ලොකු දුවට 13යි පොඩි දුවට 8යි. එයාගේ ගෑණි ළමයි තුනක් තියෙන මිනිහමලා. ඌ මහාන වෙලා මලා නම් ආදාහනය කළා. වැඩේ ඉවරයි. ඒකද අපේ අම්මට දැන් නිින්දවත් යනවද? එහෙනම් අපේ අම්මට රැප දුන්නේ ඔය ගෙදර හිටපු උන් දෙන්නද? ගෙදරින් අයින් වෙච්ච දෙන්නද? කියන්න අපිට තේරෙන්නේ නැති. පින්වදනේ ගොන් කටව 100ක් හිටියත් දන්නේ නැහැ. දොස්තර කළත් ඔච්චරයි කරන්න තියෙන ඔය ගොන් හැඩේම තමයි.
ඉංජිනේරු ගලත් මේක වෙන්න එපා කියලා හැමෝටම මහාන වෙන්න බෑ මේක දෙල්ලමන් නෙමෙයි. හරිද? පින්වතුන් ඔබට එක දවසක් පන්සල ගෑවිලා ඉන්න පුළුවන්. අද රෑ නවතින්න පුළුවන්ද පන්සලේ? හැබැයි පන්සල ආන්දරක රෑට කන එකයි අරකයි මේකයි ඔක්කොම වෙන එක රෑක් ඉන්න බැරි ඉතින්. පින්වතුනි සාදු කියන්න මදිද ඔය පොඩි උන් අම්මලා තාත්තලා නෑයෝ ඔක්කොම දන්න නවත් අයින් කළා. කාත් කවුරුත් නැති දන්නේ නැති අඳුරන්නේ නැති පන්සලක නැවතිලා. මුළු ජීවිතේම අවුරුදු 80ක් 90ක් මේ සාධනේ ඉඳන් කැප කරලා ඔය කරන වැඩ දින වැදලා මදි දාන දීලා මදිද? ඔබට මේ එක රෑක් ඉන්න බැරි. එනම් මෙතන දෙල්ලවනේ තැපෙන් ඉන්න ඕන නම් එකෙක් හරි මහාන කරගන්න. කර්ම ගෙනියන්න ඕන නම් ඔබ කියන්නේ ඒකට උරුමේ අපි කියන්නේ කර්ම ගෙනියන්න ඕන නම් එතන තියන්න. මේක මෙතන දෙල්ලවම අත්දැකීමෙන් කියන්නේ. එනම් මෙන්න මේක දකින්න. දැන් අපි ගෙදරම වෙන කොහෙවත් යන්න ඕනේ නැහැ. අපේ යමඩ 50-50. 150ක් අපෙන් එනවා. අනිත් 50ක් දෙන්න කනවා. ඇයිද මේ ගනුදෙනු වැඩි? ඉතින් අම්මට ඔක තේරුන්නේ නැහැ නේ. අමුදිනට තේරුන්නේ නැහැ. දැන් මල්ලිගේ නෑ නෝනා හිතුවද අපි හිතුවද මල්ලි මම මේ බණ ටික දන්නේ නැතුව ගෙදර හිටියා නම් මල්ලිගේ වර්ණෙදි මාත් දන්නවා. මං එච්චර උඩ ආදරය කරනවා. දෙකද? ඒකද මම මේ බණ චුට්ට අර මිනිහගෙන් අහගෙන මහාන වෙලා එක කඳුලක් හලන්න නැතුව මිනිහ වෙන්නේ. දැන් මට නැති වෙන්න එකක් නැහැ. මගේ මලකවල් පිටුතර අඩු වුණා 5ක් තියෙනවා උපදිනකොට. තාත්තා මලාට පස්සේ 4 වුණා, මල්ලිම නාතවත් 3 වුණා. තව 3ක් තියෙනවා. ඒකත් ඔය වෙලේ හරි මේ එක්ක මගේ ඉපේ. ඒකද කොහෙද දැපදීන්නේ? අල්ලගත්ත තැන දත්තරිච්ච තැන. ඒතං සංකං ඒතං පණීතං යදිදං සබ්බ සංකාර සමතු සබ්බූපදී පටි නිස්සග්ගෝ තණ්හක්ඛයෝ විරාගෝ නිරෝධෝ නිබ්බාන. එහෙනම් සාන්ත ප්‍රණීත කොහෙද? අල්ලගත්ත තැන දත්තරිච්ච. ඒක අල්ලන්න කොච්චර තද කරන්න ඕනද? අයින්න කොච්චර තද කරන්න ඕනද? එහෙනම් අල්ලන්නයි අයින්නයි තද වෙන්න ඕනේ. සැහැ අල්ලු සැහැල්. අල්ලගත්තේවා සැහැපු දාට සැහැල් වෙන්නේ නැහැ. එහෙනම් අංකය නිෂ්ක්‍රිය කරපු දාට නිස්කල අංක නිස්කලංක වෙන්නේ අංකය මොකද්ද පිටුදෙනි? බිඳුව දාන්න ඕනේ එකට එක දාන්න. කැඩෙන එකක්, විදෙන එකක්, ලෙඩ වෙන එකක්, මැරෙන එකක් නම් දෙන්න ඕනේ අංකයේ බිඳුව දෙකද? බිඳුවට දෙන්නේ ඔබ එක දුන්නේ. ලෝකෙට එක ලෞකික. එහෙනම් ලෞකික වෙනවා කියන්නේ මේ පංචකාමයට එක දීලා පිටුදෙනි දැන් ඔබ විඳින්නේ සැපද ශෝකද? එහෙනම් මේ අංකය නිෂ්ක්‍රිය කරපු දාට, ඒ අංකය අයින් කරපු දාට නිස්කල අංක නිස්කලංක වෙන්නේ නැහැ. එහෙනම් ඔය ටික කරගන්න. දැන් 9ක් වෙලා ඉඳ පොඩි උනුත් ඉන්නේ ඉන්න. බඩගිනිත් ඇති සාදුකාරය. බණ ටික තේරුණාද? මේකත් තේරිලා ගොන් වැඩ කළොත්. දැන් පිටුදේ හරි දැන් ඔබට ප්‍රශ්නයක් ඇති. යකෝ ආඳුරු කියපේක ඇත්ත ඒත් අපි කොහොමද ඔක කරන්නේ? දැන් කරන්න පිටුදේ හොඳකමටද නොකර බැරිද? දැන් මේ අත උදරන මේ බණ ටික හරියට ආන් හිටියා නම් ඇතුලේ හරි එදී හරි කෙනෙක් සතුටින් පවුල් ගන්න පුළුවන්. තනිකර බොරුවක් නෙමෙයි. කරන්න බැරි වැඩන්නේ. මම ඔකට හොඳ උදාහරණයක් හොඳ වැඩක් කරන්න කියන්න. පින්වතුනි අපි වැඩිකිලි යනවානේ. දවසට දෙතුන්තරයක් අනිවාර්යෙන් මෙතන ඉන්න හැමෝම යනවා. මෙතන අත උදරන ආධාවට වැඩිකිලිය නැහැ. වොෂ්රූම් එකට ලක්ෂ 15ක් ගියා. දැන් මං ඉන්නේ වොෂ්රූම් එකේ. ඇයි කාමරේට ගිහිල්ලා නැහැ ලක්ෂ 5ක් ගන්න. වොෂ්රූම් එකට 15ක් ගිහිල්ලා මොකද ඇඳ අරගෙන වොෂ්රූම් එකට ගිහින් ඒකෝදින වොෂ්රූම් එකට යන්නේ මේ කැතකුණු ටික හලා ගන්න විදක් සැපට යනවා තනි කර මේ කැතකුණු ටික හලන්න යන්නේ එහෙනම් වොෂ්රූම් යන්නේ ආදාවට නෙමෙයි නොගින් බැරි එහෙනම් අද ඉඳන් පවුල් ගන්න වොෂ්රූම් යනවා වගේ හොඳකමට නෙමෙයි නොකර බෑ උපන්නාට මේ ලෝව වැටෙනවා විනා ලොව සිරිතට අමුදරු රකින්නවා විනා රූපය නම් පාපය ගෙවනවා විනා ගෙන යන දෙයක් නෑ ණය ගෙවනවා විනා. එහෙනම් මේ රූපයක් හදාගෙන පාපෙ නෙමෙයිද ගෙවන්නේ? පෙර කරගත්ත පින් ටිකක් ගෙවනවා. පව් ටිකක් තියද්ද ගෙවනවද නැද්ද? සසරේ ගනුදෙනු විවේකයි. උදව් කරපු අයට ණයක් තියෙනවා. වැරදි කරපු අයට වන්දියක් තියෙනවා. එහෙනම් ඔබ ජීවත් වෙනවා කියන්නේ දවසක හින වෙනවා. දවසක අඬනවා. ඕක නෙමෙයි. එහෙනම් පිටුදු මේක දැක්කනම් මේ ණය ගෙවනවා කියලා දැක්කනම් දානය ණය දවා ගන්න බැරි. එහෙනම් අල්ලලා දාන්න අන්නිදාට දානය වේ. එදාට ණය දැවිද. ඕක කරන්න බුදු රැඩිකල් තීන්දුවක් ගන්න වෙනවා බුද්ධ ශාසනයේ. මොකද ඔය අබෝය අල්ලන් ඉන්නේ හොඳම ටික සිදුවත් කුමාරයාට ගිහි කාලෙම හම්බෙච්ච ටික. පිටුදේ මේ ලෝකේ හොඳම නෝනව හම්බුණා, හොඳම අම්මා තාත්තා හම්බුණා, හොඳම ළමයා හම්බුණා, හැම එකෙම හොඳ එක හම්බුණා. ගිහි ගෙදර ඉඳලා ධර්පිති රජ වෙනවා. ඔය හොඳම ටික හම්බ වෙලා හම්බ වෙන්න තිබිලා තුන්නාදේ තියාගත්තද දාලා ගියා. ඒතර හොඳම ටික හම්බ වෙච්ච නැති අය රොඩු ගොඩක් තියාගෙන තාම අතක ගා ඉන්නේ. ඇයි? ඒක උන්නාන්දේ දාලා ගියේ මොඩින්ද ප්‍රඥාවන්තින්ද?
ඒක තාම රොඩුවට තාම තියන් ඉන්නේ ප්‍රඥාවන්තයෝද එහෙන මොඩියෝ. මම එහෙන ගොන් කියලා තේරුණාද? මම එහෙන මීහරකෙක් මම නම් රියල් එළදිරක් කියලා ඔබට තේරුණා නම් ඔබ බෞද්ධ. නැත්නම් ආපු එකාම නම් යන්නේ ඔබ යන්නේ අමු පුදජනේ. උණ්ඩ අපි කියන්නේ හෙනම ගොන්නු. හොඳයි එහෙනම් සාදුකාරය. එහෙනම් අද දවසේ පිටුදුන නම් පිනෙන් පටන් ගත්තේ. පිනවන්න පුළුවන් තැන මොකක්ද? විදවන්න පුළුවන් තැන මොකක්ද? නියම පින කිව්ව මොකක්ද? අඩුම ගානේ කොස්තටයක් කාලා හරි සෝතාපන්න වෙන්න පිනවන්න. සකෘදාගාමී වෙන්න, අනාගාමී වෙන්න, අරියත් වෙන්න. මහත්ඵල පින කිව්වේ ඒකයි. මහත් වෙන ඵල අනිත්‍යල ඵල හීන වෙන ඵල. එහෙනම් සෝවාන් සකෘදාගාමී වෙනවා, අනාගාමී වෙනවා, අරියත් වෙනවා. ඒ ඵල හතර නම් මහත් වෙනවා. නෝනා, මහත්ය, ළමයා, ගෙවල්, මනුස්ස බව, දිව්‍ය ලෝක, බ්‍රහ්ම ලෝක සියලු ඵල හීන වෙනවද නැද්ද? එහෙනම් හීන ඵලේ මහත් ඵලේ කැමැති ඵලයක් තෝරන්න. හීන ඵල අල්ලගත්තේ උඩ දුක තියෙනවා. මහත් ඵලයක් ලබා ගත්ත කෙනාට සැප තියෙනවා. එහෙනම් කොස්සටයක් කාලා හරි සෝතාපන්න වෙනවා රෙන්න මේකේ ගහන්න කීමක් තියෙනවද? අන්නේ දාට පම්පෝරියක් ගැහුවා. නැත්තම් මතකෙන්න ලැට් වලක ඉන්න පණුව. මේකේ පම්පෝරි ගහන උන් හරියට බුදුහාමුදුරේ අසූචි වලක ඉන්න පණුව. අසූචි වලකට පිටුදුරේ වැටෙනකොට අලුතෙන් අසූචි ගොඩක් පණුව ටිකක් වලේ ඉන්න පණුව ටිකෙන් ටක් ගාලා අලුත් අසූචි ගොඩ උඩ නැගලා ඒක උඩ එනගෙන පල්ලෙහාට කියම බලහලක අපේ කොඹලට හොඳේව නැහැ. ඔන්න උච්චර වගේ වැඩ. පල්ලෙහාට ඉතින් නැග ගන්න වෙරලා උන් අඬනවලු අපිට නෑ. අපේ ටික වේලිලා හීතල වෙලා. එහෙනම් මේකේ පම්පෝරි ගහන දෙත් ටික අර අලුත් අසූචි ගොඩේ ඉන්න පණුව ටික වගේ මේකේ නහයෙන් අඬන උන් ටික පහළ අසූචි ගොඩේ ඉන්න පණුව ටික. වෙන නම් ඔරකට දෙයක් නෑ. තා කට්ටිය ඉතින් හැඳි ටයි දාගෙන කෝට් දාගෙන සාරි බාරි ගහගෙන හැඳි ගෑනු වලින් ගිරිනවා. තව උන් ටිකක් ඔය වෑංජන දෙක තුනක් හදාගෙන සාමාන්‍ය විදිහට අතේ තියන් හරි මේද තියන් හරි ගිරිනවා. තව උන් ටිකට එහෙමත් නෑ අනුන්ගෙන් අත පාලා ඔය පේමන්ට් එක හරි ගහක් යට හරි බත් වලට දීගාගෙන හරි ගිරිනවා. හැබැයි තුන් දෙනා ගිල්ලේ ක්‍රම තුනේකට හැබැයි ප්‍රතිඵලය කොහොමද? ටයි දාගෙන වැදගත් විදිහට ගිල කට්ටියක් පුප්පුක් ගාලා යවනවා. උන් දෙකන වැදගත් පුප්පුකලේ. තව ටිකක් ඉන්නවා සාමාන්‍ය විදිහට ගිල උනුත් පුප්පුක් ගාලා උන් දෙකන සාමාන්‍ය පුප්පුකලේ කියලා. තව උන් ටිකක් ඉන්නවා හිඟන විදිහට ගිල පුප්පුක් ගා උන් දෙකන හිඟන පුප්පුකලේ කියලා. දැන් කොයි පුප්පුකලේද හොඳ? අට පුරුද පුප්පුකලා නම් අන්න යා කොට. අනිත් එක පුප්පුකලේ එකක් කොට. හරි එහෙනම් සාදුකාරයක් දෙන්න 9 වෙලා මට බඳුන් ගන්නවා තව. එහෙමයි තාත්තේ. අර කම්මල්කාරය කියපු කතාව. එයා කිව්වේ ධර්මයේ බණ ටිකමයි. මේ ටික තමයි මේක අපි ඉන්නේ මල්ලි මේක අපි හිතාගෙන ඉන්න එක නෙමෙයි. අර අපි පොඩ්ඩක් අර ආගම දාන්නේ අපේ ගෙදර බෞද්ධ පරිසරයක් තිබුණා. ඒකත් chance අපේ තාත්තගේ 7 දවසේ මල කිව්වේ මාතුලා දෝවිතා. 3 මාද මල කිව්වේ උඩුවේ ධම්මාලෝ කාමරෝ අවුරුද්ද මල කිව්වේ ගලකොඩත්තේ ඥාන. ඔය හාමුදුරු ලංකාවේ තුප්පරි කියන ඔක්කොම අපේ ගෙදර එනවා. ඉතින් අපි නිකන් ඉන්න පිටු නටන ගමනුත් මේ බුදුදහම ගැන හොයන්න ගත්තා. ඒ අර මල්ලිගේ ආවාද දෙනින්ද මොකක් හරි ඉතින් ඒකත් තුන ඒ මේක ඉන්නකොට මේ ටච් එකේ හිටපු ඉඳ අර මහත්ය කියපු එකට මට ඕනට වැදුණා. සසර හේතුකුත් මට හැබැයි මේක උපදිනකොටම තිබුණා මේක මම මේ තනි කර අපි බොරුවක් කරා. මට ඉතල ඒක යකෝ මේ විකාර කරනකොට මේ පන්දරෙල්ල බෝධියක කටු ගාගෙන ඉන්න කොච්චර නිදාද. ඔන්න වගේ අදහස් තමයි ඉන්නේ. නැත්නම් මේ සාලදී ඔයලා මගේ මහාන යෝගයක්වත් නැහැ. මහාන වෙනකොටත් තිකුර හතේ. මේ ඔක්කොම කිව්ව මූණා මාස 3ක් ඉන්නේ නැහැ දෙවුනේ. දැන් මම අවුරුදු 8ක් විතර දැන් මට 40 පාඩම් ළඟයි. දැන් මේක දාලා කොහෙද? දැන් දෙයින ඔයාලේ වෙලා තිබුණා යාන වාහන ඔය කට්ටිය දඟලන එක නිකම්ම අපිටත් හම් වෙලා තිබුණා. අද දෙයියනේ කියලා ඉන්නවා. අද දැලපු දෙයක්වත් නැහැ. අද එන සතුටින් ඉන්නවා. එදා ඔක්කොම තිබිලා දෙන ගින්න කීතියි. ඕකයි වෙනද? අර මනුස්සය කරපු උදව් මං අදට මගේ අම්මගේ තාත්තලා වගේ මෙයාටත් පින් දෙනවා. මාව මේ මාර්කට් ඇදලා දානවා. හැබැයි විද්වාන් කොච්චර දුප්පත් මිනිහ. කම්මල් පාස් අටවත් පාස් නැහැ. කොච්චර වැද්දද කිව්ව. නෑ මහාන වෙන්නේ බණ ටිකෙන් කොටද මම ගත්ත දින්දුව තමයි මහාන වෙන්නේ. මේක මේ කටු කරවන්න රෙඩි මට මේක ඊටත් මම මොකද එයා මේ මාර්කෙට මම ඇද්දේ නැත්තම් මම මේ දින්දුව ගන්න නෑ. ලොකු දින්දුවකට යන්නේ නෑ. තනිකර එහෙනම් මෙලාට කොයි ලෝකෙද්ද? හොඳයි එහෙනම් සාදුකාරයක් දෙන්න. එහෙනම් අද දවසේ මේ පින්නත් පිළිස පිනවන්න පුළුවන් තැන මොකද්ද? නියම පින මොකද්ද? අන්නේ මහා පින්කම තේරුම් ගත්තා. එහෙනම් මේ අම්මට අපි පතන්න ඕන පිළිතුර අපි අතර මේ ඉපදේවා කියලා. අපි අතර මේ දෙලා ආපහු කට්ටක් දෙන්නද ගින්නක් දෙන්නද කොයි උපතක කොයි භවයක හිටියත් කමක් නැහැ. ඉක්මනට සෝතාපන්න වෙන්න පාර හැදේවා.
පින් අපිටත් ඔච්චර එහෙනම් ආපහු මේ සතර යන්න බය වෙන්න. මේකේ මොන තරම් මොන එන්නකෙදියා හරියට අපි පින්දර රාබාන්න යන එක අතුරු යනවා. එක ලනු පොටක් හරි ගන්නොත් ඉවර ටික. ඉතින් කාමරා ලනු දෙක හොඳයි. පරිස්සමින් යන්න. මේ කියපු ටික අද රෑ ඔක්කොම නවත්තලා. බිස්නස් කොච්චර කොලක් පින්දුනේ මේක අද ඉතලා. මොකද ඔය බිස්නස් දවදාරි දවසක දැන් ඔයිට වැඩි බිස්නස් කරේ නැද්ද? ලෝකෙම හොල්ලන්නේ නැති අප. මොකක්ද කරගන්නේ? එහෙනම් මේ ඒව කරගන්න මේ ජීවත් වෙන්න අවශ්‍ය ඔබේ කන්ඩිෂන් එක වර්ත ගන්න නෙමෙයි මේ කිව්වේ. හදපුගේ ලක්ෂණ කලර් වොයිස් කරලා අතු ගාලා පේ දාලා තියාගන්න. ගේ හදලා ඉවර නම් තල්ලි දිනන වාහනයකුත් ගන්න. බුදුහාමුදුරුවෝ මේ බඩු මුත්තු නැති කරන එකක් නෙමෙයි. නැති කරන්න ගොංකම. බඩු මුත්තු නැති කරලා නම් පිටු රට ගියුනේ ඔක්කොම දෝවන්න වෙන්නේ. උන් බඩු ටික දාලා යන්නේ. රට ගියාට දෝවන්නේ නැහැ නේද? එහෙනම් බඩු මුට්ටු තියෙන එක හරි නැති එකක් නෙමෙයි ප්‍රශ්නේ. ගොංකම තිබුණොත් ඒකට චන්දරාගෙන් බැඳෙන්නේ. ගොංගම නැති අවිද්‍යාව නැති නන්න සංකාර නැහැ. ඔන්න ඔකයි ධර්මතාව. එහෙනම් මම මගේ කියන සුදුසු එකක් තියෙනවා. දුක දෙන්නේ නැත්නම්, ගෙඩි දෙන්නේ නැත්නම්, ජරා මරණයක් නැත්නම් ඒක නිසි. ඒක සුදුසුයි. එහෙම නැති එකක් අනිවාර්යෙන් කට්ටක් නේ දුකක් නේ. සතර ගමනට ඉතින් මේ සතර කොච්චර දුවියත් කොච්චර. ඔන්න විදිහට දකින්න. මේ විදර්ශනාව කරන්න එතකොට නිකම්ම ඔබ වෙනස් වෙයි. වෙනස් වුණාට පස්සේ ඔබ කැමති ඉන්නව ගන්න. පුළුවන් නම් ඕකේ ඉඳන් කරගන්න. නැත්නම් මේ උපයට සකස් වෙනවා. උපසක, උපාසක. ඔය සුදුනේ කියන්නේ නෙමෙයි බුරුකාව දාන් හිටියත් මේ කියප එකට උපරේට සකස් වුණා නම් උපාසක. අද මේ ආගම්වාදයක් බෙදාගෙන ඒක දඟලනවා. මෙතන ක්‍රිස්තියානි කෙනෙක් හිටියා කියලා හිතන්න. එයාට මේක තේරුණා නම් මේක අවුල තේරෙන්නේ නැද්ද? පින්වතුනි ඔළුව ගැක්කුවට බැන්ඩෝල් පෙත්තක් බිව්වාම හොද වෙන්න ආගම ඕනේ. දැන් මේ ඔළුව ගැක්කුම හොද ඔබේ ආගම මොකද්ද? අපි මේ බැන්ඩෝල් පෙත්ත හොදපේකාගේ පැටිගිරිය අදපේකාගේ පැටිගිරිය හොයන්නේ කියලා. ඉතින් බැන්ඩෝල් බිව්වම ඔළුව ගැක්කුම අපි බැන්ඩෝල් මොනවා? මුස්ලිම් අයටත් එකයි ඉතින් දුකට වැටුනේ කොහොමද? දුකෙන් නිදහස්නේ. ඕක දියලු ලෝක සත්‍යයෙන් තියෙන ප්‍රශ්නේ. ඕක දන්නේ නැතුව ආගම් වලට විතර කෑක ගහලා ඉන්නවා. එහෙනම් නියම අපි ළඟ ඉන්නවා විතර නියම මුස්ලිම් මිනිස්සු. ත්‍රිපිටකේ දන්නවා අපිට වෙයි. ඒ මේ මාර්ගේ වැඩ කරනත් යන. එහෙනම් මේ රණ්ඩු වෙන්නේ එකක් නෙමෙයි. දන්නේ නැති උන් ගිහලා රණ්ඩු වෙයි. දන්නේ නැහැ රණ්ඩු වෙන්නේ නැහැ. බුදුදහම දත කුදලේ මිසක් දත අකුදලේ රකින්න බෑ. සාසනයක මේ තට්ටකෙලි ටිකවත් ඔය බෝධියවත් ඔය ත්‍රිපිටක පොත් ටිකවත් නෙමෙයි. බුදුහාමුදුරුවෝ සාසනයක සබව නසන න්‍යාය. ආනන්ද මේ සාසනය ඉවර වෙන්නේ අන්තිම සෝතාපන්නය නැති වෙච්ච දා. ආනන්ද අන්තිම වෙන්නේ නැතුව ඔක කියන්නේ. එහෙනම් සෝවාන් කෙනෙක් හිටියොත් සාසනය නගා සිටුවයි. ආර්ය කලන වැඩ තියෙනකම් මේ සාසනේ බුදුහාමුදුරුවෝ ගන්න නැහැ තොප්පියක් දාපු කෙනෙක් කියලා මේකට ගාලා විනාශ කරනවා. පන්දල් ඔක්කොම කඩපු දෙයි. පින්වතුනි සෝවාන් කෙනෙක් හිටියොත් මත කියන්නේ එයා අරිහත් වෙනකම් ලෝක විනාශයක් වෙන්නේ. එච්චර ප්‍රබලයි මේ බුදුදහම. නිරෝධ සමාපත්තියට සමවැදිච්ච රාතන් වහන්සේ තමන්ගේ බිඳුරු මඩුව අදිෂ්ඨානයක් කරනවා කිසිම හේතුවක් නිසා විනාශ වෙන්නේ නැහැ. ලෝකේ තියෙන ඉහළම මිසයිල් ගෙනල්ලා ගන්න. ඒ බිඳුරු මඩුව විනාශ කරන්න කෙට්ටව. එච්චර බලයක් තියාගෙන අපි මේ හිඟන්න වෙලා තියෙනවා. එහෙනම් අදම පටන් ගන්න. පටන් අරගෙන වැට්ටික් කරන්න. වැට්ටික් කරලා බලන්න ප්‍රතිඵල නැද්ද කියලා. අපි මේ බණ දන්නවා බණ කිව්වොත් නැහැ. ඔය ලෝකේ මුලා වෙලා පිස්සු වගේ හිටපු කෙනෙක් මේ බණක් කිව්වා. අද දෙයියනේ කියලා මම ඔළුව කෙලින් කරන් ජීවත් වෙනවා. මේ බණ චුට්ට දන්නේ. හොඳයි එහෙනම් සාදුකාරයක් දෙන්න. අද දවසේ මේ පින්නත් විතර ඉදා මහා පින්කමක් අපේ මහත්මයා ඒ දරුවෝ ඇතුළු සියලු දෙනා මේ Taman නමින් මියගිය ස්වාමි දියණිය ඒ පින්නත් මෑණියන් කුසුම් පෙරේරා මහත්මිය මුල් කරගෙන ඒ වගේම මුද්දරගම පදිංචි සිටි මීට වසර කිහිපයකට පෙර මියගිය ලීලා රණසිංහ මහත්මිය ඒ වගේම ගාමිණී රණසිංහ මහත්මයා ඇතුළු සතර වර්ගයේ සහ සම්බන්ධ පිරිත් මුල් කරගෙන අද දවසේ මහා සංඝරත්නයේ මේ නිවසට වඩම්මලා ගරුසරුවතු පාද වුණේ කියලා භාවයට මතින් මේ නිවසට වඩා සුදු පිරුවට එල්ලන උසස් උම්මත වඩා හිඳවල පෙන් පූජා දහත් පූජා ගිලම්පස පූජා පරිස්කාර පූජා සහිතව සත්ව දානං ධම්ම දානං දිරාගිරි කියන අග්‍රශේෂ ධර්ම දානමේ මහා පින සිද්ධ කරගත්ත ජනිත කළ පුණ්‍ය කුසල ආශිර්වාදයක් ඇද්ද සමාධියෙන් අනන්තයි අප්‍රමාණයි මහත්ඵලයි මහනිසංසයි මහා ඥාන සම්ප්‍රයුක්තයි සෝමනත් සහගතයි ත්‍රි හේතුකයි මහත් ඇතරින් සහිතයි මහත් බැබලීම් සහිතයි මෙසේ ජනිත කළ සීල පුණ්‍ය ස්කන්ධයේ පින්නත් මෑණියන් මුල් කරගෙන යම් තාක් මේ පින්කමේ පින් අනුමෝදන් බලාපොරොත්තු වෙන නම් කිව්වත් නම් නොකිව්වත් නම් දැනන් හිටියත් නොදන් හිටියත් නම් යම් නමක් මග හැරුණා ඥාති ප්‍රේත ඥාති මිත්‍ර ගන්ධබ්බ සූක්ෂම කායික සංජාතික පේන නොපෙන්න පරදත්තුක ජීවී කියන යම් සත්‍යයක් සත්‍ය පිළිසක් ඇති සෑම සිළු සත්‍යයන්ට අනන්ත සංසාර ගමනේ අප සියලු දෙනාට උදව්පකාර කරමින් සහ සම්බන්ධ වෙයි සෑම සිළු සත්‍යයන් තුළ අනන්ත සංසාර ගමනේ පටන් මේ මොහොත දක්වා අප සියලු දෙනා අතින් අවඩක් අසාධාරණයක් වරද ප්‍රමාද දෝෂයෙන් ලක්විච්ච ගෝචරිච්ච පිළිසක් ඇති මේ උදව් කරපු අයට ණය ගනුදෙනුවක් ගෙවන්න දිනවා අවඩ සිද්ධ වෙච්ච වන්දියක් ගෙවන්න තියෙන මෙන්න මේ ණය වන්දියයි සීමා සහිතයි ප්‍රමාණ සහිතයි නමුත් අදින මේ ජනිත කලාව පුණ්‍යස්කන්ධය අසීමිතයි අනන්තයි අප්‍රමාණයි ඒ අසීමිත වූ අනන්ත අප්‍රමාණ මහා පුණ්‍යස්කන්ධයෙන් විශේෂයෙන් මීට වසරකට පෙර මේගිය කුසුම් පෙරේරා මහත්මිය මුල් කරගෙන ඒ ලීලා රණසිංහ මහත්මිය ගාමිණී රණසිංහ මහත්මයා ප්‍රදානව
යම් තාක් පිරිසක් මේ මහා පිංකමේ පින් අනුමෝදන්ට බලාපොරොත්තු වන්නේ නම් කිව්වත් නොකිව්වත් ඥාති ප්‍රේත ඥාති පිට ගන්ධබ්බ සූක්ෂම කායික සංජාතික වේන රූපේන පරදත්තුපජීවී කියන මේ මහා පිංකමේ පින් අනුමෝදන් බලාපොරොත්තු සෑම ජීව සත්‍යයන් කරා පුණ්‍ය ගංගා කුසල ගංගා ගලන්නාසේ මේ මහා ශක්තිය විහිදිලා පැතිරිලා ගලා යාවා සියතින්ම දෝතින්ම තමතින්ම සිද්ධ කරගත් මහා පිනක්සේ සිහිපත් කරගෙන මේ මහා පිනෙන් සම්දුතු බව කැත්නම් ඒ වඩා වර්ධනය කරගෙන උතුම් දහම් අවබෝධයටපත් වේවා උතුම් නිවනෙන් සැනසේවා වෙනත් දෘෂ්ටියක ඇත්නම් මෙම දෘෂ්ටි දුරු වෙලා සම්දුතු බවටපත් වෙලා සම්දුතු සුගතියත් භවයක පිහිටාගෙන දස කුසලයෙන් මිදිලා දස කුසලයෙන් නගාගෙන දස පුණ්‍ය ක්‍රියා වඩාගෙන කරුණා මෙත්සිත ධාරාවකින් නැහැදී යන්නාසේ දාහගෙන දුක් නිවාගෙන උතුම් බුද්ධ ශාසනයක සිතන පතනන උතුම් නිවන් සාක්ෂාත් කරගන්න හේතු වාදනා පහළ වෙත්වා කියන උතුම් අධිෂ්ඨානය ඇති කරගෙන හැමෝම ශබ්ද නගල සාදුකාරයක් වුණා. අධිර විශේෂ ජන්ත කලාව සියලු පුණ්‍ය කුසල ආශිර්වාදේ අපමණක් නොවේ දීප්‍ය ප්‍රභ මනුස්ස සම්මුසාදී තැන්පට මේ මහා පිංකමෙන් පිං අනුමෝදන්ට බලාපොරොත්තු සෑම සියලු සත්‍යයන්ට උඩින් බවාග්‍රේ යටින් නවීචිය දක්වා දසදහසක් සක්වල කෝටියක් සක්වල අනන්ත අපරිමාණ සක්වල සෑම සියලු සත්‍යයන් තරමුණු කළා මේ ගේදරුවත්ටි ගහකොලිට කරන් ආදීන මේ පිංගුතුන් නැසෙන දුරු ගන්න ගේදරුවත්ටි ගහකොලිට කරන් ආදීන පෙර උරුම හරුම් ගග්ගලා අයිති කියලා වවාගෙන හදාගෙන බලාගෙන කටයුතු කළා පිළිසක්කද ඒ වගේ වතුපත කෑමක් තරමකින් තනකොළ ගහක් ගලප තරමකින් ඕදෙන් තනන ගලක් කොහෙද කියලා ගානෝ කෝකම මේ භූමිය රැක බලාගෙන තරමකින් වේවා ගහක් කොළ පැලයක් කිල්ල සෙවණක් ලබා දුන් තරමකින් වේවා ගොඩනැගිල්ල තැලිමුණු දෝපකාරක තරමකින් වේවා මේ ආදී වශයෙන් අවුරුදු 100 ගණන් දහස් ගණන් ලක්ෂ ගණන් කෝටි ගණන් අනාදිමත් කාලයක ඉඳලා මේ ස්ථාන ඇතුළු වාදයේ පිළිදක්කත් මේ ගේතුරුවත්ටි ගහකොලාගේ මම්මගේ කියන දෘෂ්ටියේ කටයුතුලම දෘෂ්ටිවල මේ ගිහිලා මේ භූමියට හිර වෙලා බහිරව බවට පත් වෙච්ච අනවින බන්ධන හදිකුණියම් පොඩවිනි හිර බන්ධනවලට ලක් වෙලා මේ ස්ථානෙන් රැදිච්ච මැදිච්ච ඇලිච්ච ගලිච්ච පිළිසක් ඇද ඒ වාගේ මේ සියලු දෙනාගේ කයට රැඳී මැදි හිර වියලි ගලීගේ අම්සත්යේ කම්මුච්චේ කැද මේ සියලු සත්‍යයන් මුල් කරලා දීප බ්‍රහ්මාදී දැන්බඩ විශේෂයෙන් මේ මහා පිංකමට ආශිර්වාද කළාව දෙවි දේවතා පිරිසද ඒ වාගේ මේ පිංකමට මේ සහසම්බන්ධ දෙවි දේවතා පිරිසද ඉෂ්ට දෙවි දේවතාවුන් වශයෙන් වේවා මේ ගේදරුවත්ටි ගහකොලාද අධිකෘත දෙවි දේවතා වශයෙන් වේවා ඒ අම්ගා සත්ත්ව දේව මහා බ්‍රහ්ම දැන්බඩ මහා දේව මණ්ඩලයක් ඇද සාපිරිසක් පරිවාර පිරිසක් ඇද උපුල්ලන් විෂ්ණු කතරගම ගම්බාර පත්තිනි සුමන සමන් දැරිකුණ නාතෝ විජේන කඩවර පාත්‍ර කාලේ ශ්‍රී ලක්ෂ්මී ආදී නම් කිවුරුගේ ධර්මවල සෑම සිව් දෙවි දේවතා පිරිසද සතරවර දිව්‍ය රාජයන් වහන්සේලා ප්‍රධාන සහපිරිසක් පරිවාර පිරිසක් ඇද නිශ්චල චංචල දේවලාදී රැකවලන බහිරව දේවතා පිරිසද මේ ආදී වශයෙන් අහසේ වේවා පොළවේ වේවා අතරේ වේවා ගාකොලට අධිකෘත වේවා වාසගෙන සෑම සිව් දිව්‍ය බ්‍රහ්මාදී මුල් කරගෙන දිව්‍ය බ්‍රහ්ම මනුස්ස අනුස්සාදී තැන්පටන් උඩින් බවාග්‍රේ යටින් නවීචිය දක්වා දසදහසක් සක්වල කෝටියක් සක්වල අනන්ත අපරිමාණ සක්වල සෑම සිව් සත්‍යයන්ුත් මුල් කරලා යම් තා පුණ්‍ය ගංගා කුසල ගංගා කලන්නාසේ මේ මහා ශක්තිය මේ මොහොතේ පටන් විහිදේවා පැතිරේවා ගලා යාවා සියතින්ම දෝතින්ම තමතින්ම සිද්ධ කරගත්ත මහා පිනක්සේ සලකාගෙන විශේෂයෙන් වසරකට පෙර මේකේ කුසුම් පෙරේරා මහත්මිය මුල් කරගෙන ලීලා රණසිංහ මහත්මිය ගාමිණී රණසිංහ මහත්මයා ඇතුළු යම් තාක් මේ මහා පිංකමේ පින් අනුමෝදන් බලාපොරොත්තු වන සෑම සියලු සත්‍යයන් කරා පුණ්‍ය ගංගා කුසල ගංගා ගලන්නාසේ මේ මහා ශක්තිය විහිදිලා පැතිරිලා ගලා යාවා සියතින්ම දෝතින්ම තමතින්ම මේ සිදු කරගත් මහා පිනක්සේ මේ මහා පින අනුමෝදන් වෙත්වා අනුමෝදනය වෙත්වා අනුව සතුටු වෙත්වා අනුව සුද්ධ භාවයටපත් වේවා සම්දුතු බවක් ඇත්නම් මේ වඩා වර්ධනය කරන උතුම් ධම්ම අවබෝධයෙන් උතුම් නිවනෙන් සැනසෙත්වා වෙනත් දෘෂ්ටියක ඇත්නම් මෙමු දුරු වේවා සම්දුරු බවටපත් වේවා සම්දුරු සුගතියත් භවයක පිහිටාගෙන දස කුසලයෙන් මිදිලා දස කුසලේ නගාගෙන දස පුණ්‍ය ක්‍රියා වඩාගෙන කරුණා මෙසිසිල් ධාරාවකින් නැගී යන්නාසේ දාහකිනි දුක්ඛිනි නිවාගෙන උතුම් නිවන් සාක්ෂාත් කරගන්න ඒ තාක් සියලු යහපතින් ජයග්‍රහණයෙන් අභිවෘද්ධියෙන් කටයුතු කරගෙන සසර වසනාතා නිවන් දක්න ජාති දක්වා කිසි කලකට දුගතියක් නොවේ සුගතියක් වේ උතුම් බුද්ධ ශාසනයක උතුම් නිවනෙන් සැනසෙන්නම හේතු වාසනා පහල කර ගනිත්වා කියන අධිෂ්ඨානයෙන් හැමෝම ශබ්ද නගර සාදුකාරයක් වුණා. අදින මේ සීල පින්නත් මේ මහා බෙන්කවට දායක වුණා මේ පවුලේ මේ මහත්මයා ඒ දුවරු ඇතුළේ අපතාක් පිරිසක් ඇත් දෙක සතුරු වෙච්ච පිරිසක් ඇත් සිත ප්‍රසාද ප්‍රබෝධ සිතක් ඇති කරගත්ත පිරිසක් ඇත් දොසක් නොකියා වරදක් නොකියා හොඳයි ජීවිතෝ සහ සම්බන්ධ වෙච්ච පිරිසක් ඇත් ඉඳා කුඩා විලමුදලා ශ්‍රමකතුලක් පොල්ගලටුවක් වැලිකටයක් තරමකින් නෝ දායක වෙච්ච පිරිසක් ඇත් කුඩා දරුවෙක් නිහඬ සිටිමින් පාව මේ බෙන්කවට උදව්වක් කළා ඒ සියලු දූ දරුවන් ප්‍රධානමනේ අම්තාක් මේ අපේ පැය දෙකකට ආසන කාලයක් මේ ධර්ම ශ්‍රවණය කළා මේ සෑම දින පින්නත් පිරිස අදින මේ ජනිත කළා වුණ කුසල ආශිර්වාදයක් සමාධින් අනන්තමය අප්‍රමාණමයි මේ අනන්ත අප්‍රමාණ මහා පුණ්‍ය ශක්තිය පිහිටේ පරිදි සියලු කරදර බාධක මාන කපුළු පද්දව දුරු වේවා වය දෙවිගණින් ලෝකඩ හැකලින් දුරු වෙලා සතුට සමාදානය යහපත ජයග්‍රහණය උදා කරගන්න චන්ද සූර්යා ලෝකේතෝ බබ්ලෝ ආයනාසී ජීවනා ලෝකින් තුව කටයුතු කරන සතුටින් සමාදානය යහපත ජයග්‍රහණය අපේ කටයුතු කරන කියන ධාර්මික රැකී ආරක්ෂා වෙලෙන්නා පොයුතම්පත් ආදී කරන ධාර්මික ව්‍යාපාර සත් බලාපොරොත්තු අධිෂ්ඨානය ඉටු වෙත්තා සඵල වෙත්තා සාර්ථක භාවයටපත් වේ සුදු දුරකට හේතුරවත් පිළි ගහවලින කඩ ලිප්පම් මොකද මම්මා තාදී නැදිච්ච පැදිච්ච සිරු දෝෂාන්තකට දුරු වෙලා ඇස්වා කටවා හොවා නොවැඩිය අනුවින කුඩි විනාදිය සුද්ධ කින්නේ නැගෙන්නා සිරු දෝෂාන්තකාර පාපාන්තකාර දුරු වෙලා කම්මේ පාක වශයෙන් ධාතු වශයෙන් වැල් පැන්නුම් නූල් පැන්නුම් අපත්‍ය ආහාර වශයෙන් කැවි පේමාදී සිදු කරන්නා
සියලු බාධක මාර්ග දුරු වේවා අටානුවක් රෝග නවානුවක් ව්‍යාධි 203ක් අන්තරාය දුර්භික්ෂ බය අමනුෂ්‍ය බය රෝග බයද සියලු දුකින් මිදේවා සියලු බයෙන් මිදේවා ඇති බව නැයි නැති බව වරදක් නැති බව භවපෝසපතින් දුන්යන්ත සාමයෙන් සමාදානයි අලෝභයෙන් අනේක්ෂයෙන් අමෝහෙන් කටයුතු මේ උතුම් බුද්ධ ශාසනයක ආවිසවන්න සබ්බල ප්‍රඥා ගුණයන් නගාගෙන ආර්ථ ධර්ම නිරුක්ති පරිපාලන කියන මහා ඥානෙන් සමුලින් සීල සමාධි ප්‍රඥා ගුණ පූර්ණේ කරගෙන ආර්ය මාර්ගයේ පූර්ණේ කරගන්න තේතාක් මේ පින්නත් පිරිස බය දබු දනක් ඇත් අත දබු දනක් ඇත් හිත දබු දනක් ඇත් මේ සියලු දේන රැදී පැදී දින සියලු කරදර බාධක දුක් පීඩා දුරු වේවා දුර්ලභ ලෝ පහළොන මේ උතුම් බුද්ධ ශාසනයේ වටිනාකම වැඩේවා දුර්ලභ ලැබිච්ච මේ මනුස්ස භය වටිනාකම වඩා කර වාවා කල්යාණ මිත්‍ර සම්පත්තියෙන් සී සද්ධර්ම ශ්‍රවණයෙන් යෝනිසෝ මනසිකාරයෙන් ධම්මානුධම්ම ප්‍රතිපදාවෙන් සදාහටම සතර පාදුකින් නිදාස් උතුම් සෝවාන් සකෘදාගාමී අනාගාමී අරියත් කියන සතර මඟ සතර ඵලයන් පූර්ණේ කරගත් සෑම සියලු දෙනාට මේකසේ හේතු වාසනා පහල කරත්වා කියන මහා අධිෂ්ඨානයෙන් සිද්ධ කරනවා එසේම වෙත්වා කියන අධිෂ්ඨානයෙන් හැමෝම ශබ්ද නගල සාදුකාරයක් ආකාශත්තාජ බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන් සම්බුද්ධ ශාසනං ආකාශත්තාජ බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන් සම්බුද්ධ ශාසනං ආකාශත්තාජ බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන් සම්බුද්ධ ශාසනං ඉදම් මේ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතියෝ ඉදම් හෝ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතියෝ ඉදම් හෝ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතියෝ ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සදං සමාගමෝ හෝතු යාව නිබ්බානපත්තිය ඉදම් මේ පුඤ්ඤං ආසවක්ඛ්‍යා වහන්නෝතු සබ්බ දුක්ඛා පමුජ්ජතු සාදු සියලු දෙනාට සිතක් වේවා යහපතක් වේවා උතුම් ධර්ම අවබෝධයට හේතු වාසනා සකස් වේවා පහළ වේවා උදා වේවා කියන කරුණාවෙන් සිටින් හැමෝටම ආශිර්වාද කරනවා එසේම මෙත්තාගෙන දිෂ්ඨානෙන් සාදුකාරය සබ්බේ ජීවෝ යජ්ජන්තු සබ්බ රෝගෝ විනස්සතු මාතේ භවත්තන්තරායෝ සුඛී දීඝායෝ භව භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ බුද්ධානුභාවේන සබ්බ ධම්මානුභාවේන සබ්බ සංඝානුභාවේන සදා සුත්ති භවන්තු තේ අභිවාදන සීලිස්ස නිච්ඡං වද්දාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti මිනාතේ සමිච්ඡතු සූපත් වේවා සූපත් වේවා සූපත්